හරි අපි යමු අද සීන් එකට. අපි දැන් වීඩියෝස් කීයද? වීඩියෝස් 25ක් කරලා ඉවරයි. 25ක් කරලා ඉවර මේක අති ශීඝ්‍ර පුනරීක්ෂණ වගේ ඕලෙවල් වලට පොඩි නිකන් බොහෝම පොඩි තල්ලුවක් දීපු වැඩ කතාවක්නේ. ඇත්ත කතාව. එතකොට මේකේ දැනට මේ විභාගයේ කටරමාපු නිසා 2021 නේ 22 කියන්නේ 21 නේ 21 විභාගයේ එකට දැන් මට පුළුවන් උපරිම ගාන කියන්නේ වෙලාවත් එක්ක තියෙන උපරිම ගාන දැන් අපි කරා ඊට වඩා කරන්න අමාරු ගතියක් මේ වෙලාවේ තියෙනවා මේ උඹලගේ වෙනුවෙන් මේ සැරියන උන්ට ඉතින් ලබන සැරිය උන්ට ලොකු ප්ලෑන් එකක් මීට වඩා හොඳ ලස්සන විශේෂ ප්ලෑන් එකක් තියෙනවා මම ඒක ඉදිරි කාලේ පැහැදිලි දැනුවත් කිරීම කරන්නම්. ඒතර මේක අපි දැන් පිළිවෙලට පාඩම් 25ක් කරන්න නැති වුණාට කරව පාඩම් අපි දවස් සති දෙකකට එක ගානෙත් වගේ කරන්නේ. ඉතින් සැලකියුතු පාඩම් ප්‍රමාණයක් කෙරුණා. ඒක මම හිතනවා ඒකෙන් උදව්වක් වෙන්න ඇති පොඩි හරි. ඉතින් මම ඒකට ගැලපෙන පේපර් එකක් තමයි දැන් ওই පේපර්ස් දෙකක් කරමු කියලා මම කතා කරන්නේ. ඒ පේපර්ස් දෙකෙන්ම මම ගණන් සෙට් එකක් හදනවා කියලා මම උඩට දැන් දාලා තිනවා ගණන් ටික. මේක වීඩියෝ එකක් වශයෙන් මුලින්ම දකින්න එකෙක් ඉන්නවනම් මේක වෙන ලොකු කතාවක අන්තිම දශමේ යන්නේ. අන්තිම දශමේ. ඒතොර ඒක දන්නේ නැතුව මේක බල වැඩක් නැහැ. මේකේ මම දැන් මේ ගාන හදන වෙලාවටයි දැන් ගානත් මම සම්පූර්ණ ස්ක්‍රීන් එකේ දාන්නම්. ඊට අමතරව මේකට අදාළ ටෙලිග්‍රෑම් ගෲප් එකේ මම මේකේ පේපර් එකේ PDF එක දාලා තියෙනවා. ඒතොර ඒක print එකක් අරගෙන පිළිවෙලට ඒක හදලා ඊට පස්සේ ඒකත් එක්ක පොඩි සංසන්දනයක් කරගත්තා නම් තමයි මේක සාර්ථක වෙන්නේ. නැත්නම් මේක සාර්ථකයක් නැහැ. ඒතොර ඇත්තට මේක පේපර් එකක් කියලා මම මේ පේපර් එකක් කියලා අරන් තිනවා. මේ නිකන් මම පේපර් 1 කියලා දැම්මට මේක මම නිකන් හදපු ගණන් ටිකක් විතර නෑ ගණන් ටික මම හදපු ගණන් නෙවෙයි මම විශේෂයක් කියන විශේෂ ගණන් ටිකක් විතරයි මේ තියෙන්නේ මේකේ තියෙන විශේෂත්වය මම හදපු ගණන් ටික විතරයි මම මේ කියලා දුන්න පාඩම් වලට අදාළ ගණන් ටිකක් පමණයි මේකට දාලා තියෙන්නේ ඒතකොට මේ එතකොට ඒක තමයි මේකේ කතාව මම කලින් ඒක මේක දිගටම අපි බලාගෙන ආපු ලොකු පිරිසක් හිටියන්නේ ඒ උන්ට මම වෙනම ටෙලිග්‍රෑම් මැසේජ් දාලා මම කිව්වනේ එතකොට අලුතෙන් බලන එකක් ඉන්නවනම් ඌට එතන විශේෂය තමයි ඒක දැන් කරන්න ඕන ක්‍රමයේ කිව්වේ ගණන් ටික හදලා මේ වීඩියෝ එකට පොඩ්ඩක් සෙට් වුණා නම් පොඩි උදව්වක් ගන්න පුළුවන් වෙයි. එතකොට මම මේක ටිකක් විධිමත්ව ටිකක් වෙලා වරන් පිළිවෙලට ප්‍රශ්න 15න් තියෙන්නේ. මම ඒක විස්තර කරනවා පිළිවෙලට. ඒකෙන් පුළුවන් තරම් පරණ ටිකක් මතක් කරන්න try කරනවා. එතකොට මේක අති විශේෂ කතාවක්. මේ විශේෂ ගණන් ටිකක් මම ඒකට හේතුව නොකිය ඉන්නත් කියලා හිතලා දැන් ඒක නොකියම ඉන්න එක හරියන්නේ නැහැ. මම යන්තම් විතර කියන්නම් මම ලොකු ප්ලෑන් එකක් තියෙනවා උඹලගෙන් පස්සේ. මේක ඇත්තටම සමාජීය සේවයක් කරනවා නම් හොඳ දෙයක්. පොඩි උන්ට ඇත්තටම දැන් මමත් කලින් උඹලට මම කලින්ම මම නිකන් වීඩියෝ කැල්ලගෙනුත් කිව්වා 150ක් මැත්ස් ෆේල් වෙනවා හරි අපරාධයක් කියලා. ඇත්තටම මේක ලේසි දෙයක් නේ මැත්ස් කියන්නේ හැම තුට්ටු දෙකේ විෂයක් නේ. ඇත්තම කතාව හැම එකාට මිනිහෙක් වුණාම මොලයක් තියෙනවා ඒකට ඕක තර්ක කරනවා කියන එක බොහොම සිම්පල්. පොඩි හැම එකම පොඩියෙන් තර්ක කරා නම් රට ඇත්තටම මෙහෙම තියෙන්නේ නැහැ මේ වගේ තත්ත්වයක රට තියෙන්නේ නැහැ කවදාවත්. අර තර්ක නොකර අර ඒකම පිළි අරන් යන උන් සෙට් එකක් එක්ක යන්න බෑ. එහෙම ඉදිරියකට සමාජය ලෝකේ යන්න බෑ. ඒ යන්න බැරි වීමේ ප්‍රතිඵලයක් දැන් මේ ඇත්තටම පිළිලා තියෙන අපිට යන්න බෑනේ ලෝකේ අනිත් තුන් එක අපිට යන්න බෑ. කියන අපෙන් අර තොගයක් එනකොට එතනින් නායකයෙක් බිහි වෙන්නේ. ඉතින් ඒ තොගයම ඔක්කොම හරක් වෙනකොට හරකෙක්ම තමයි බිහි වෙන්නේ. ඒක ඉතින් ඒක සාමාන්‍ය සිද්ධියක්. ඒකට සමාජයේම හොඳට දැනුවත් නම් හැමදේම ගැන එතනින් බොහෝ දුර උඩ එන එකෙක් පොඩි දැනුවත් වීමක් එක්කෙන්නේ. එහෙම නැතිවම ප්‍රශ්න ගොඩයි. ආත්මාර්ථකාමී මුළු රටක්ම ගිනි තියලා තමන් ඉතිරි වුණා නම් ඇති තමන්ගේ පවුල ඉතුරු නැති සයිස් වගේ යනකොට හරි භයානකයි ඒක. හරි අපරාධයක් ඇත්තටම. එහෙම සිතුවිලි පහළ වෙන්නේ නැහැ සාමාන්‍ය මිනිහෙට. සාමාන්‍ය මිනිහෙට අර හොඳ තර්කානුකූල බුද්ධියක් එක්ක යන සමාජයක් ඉන්නවනම් එහෙම එතනින් එන්නෙම නෑ අර වගේ ගතියක්. ඉතින් ඒකට උදව්වක් දෙන්න ඕන නිසා ඒකට මට කරන්න පුළුවන් දේ මැත්සු ගන්න එක විතර නෙති වෙන දෙයක් මට කරන්න බෑ. මම ඒ නිසා විශේෂ O level වැඩසටහනක් ඉස්සරහට කරනවා. මේ උඹලට අදාළ නෑ මේක දැනුවත් කරනවා අනිවාර්යයෙන්ම. උඹලගේ මේ විභාගේ කටේ තියලා මේ වෙලාව ගන්න එක අපරාධයක්. ඒ නිසා මම ඉක්මනට මේක විදර්බඩ ගාලා පේපර් එකට යනවා. මේ මම ගණන් ඇතුළේදී මම විශේෂයක් කියන මේ සියලුම ගණන් ඇත්තම කතාව ඔව් මම ඒක පුළුවන් තරම් නොකිය මම විශේෂ විදිහට කියන්නම් කියලා හිතන හිටිය. දැන් ඒක මම නිකන් ලාවට කියන්නම්. මේකේ මට අතිවිශේෂ මේ ගණන් සෙට් එකක් සෙට් වුණා. ඒ ගණන් සෙට් එක කියලා කිව්වොත් නිකන් ක්ෂණිකව කියන්නේ 1949 ඉඳන් අද වෙනකන් තිබුණු O level papers ඔක්කොම ටික මම හොයාගත්තා. 1949 මේක තිබිලා තියෙනවා. එතකොට A level නම් මගේ ළඟ තියෙන 1946 ඉඳන්. නිදහසට කලින් A level paper එකත් එක මගේ ළඟ තියෙනවා. මේක හම්බෙච්ච එක මට සෑහෙන දෙයක්. මම ඒක වෙනම දවසකදී කියන නිසා මම දැන් වැඩිය කියන්නේ මම මේ ගණන් ටික ඇතුළෙත් හදනකොට උඹලට ගාන හදලා ඉවර කරලා කියන්න මොන අවුරුද්ද ගානද කියලා. ඒකයි මම මේක ඇත්තටම විශේෂ ගණන් ටිකක් කියලා කිව්වේ. විශේෂ ගණන් ටිකක් කිව්වේ ඒකයි. එතකොට ඒ නිසා මේකෙන් මොනවද උගලක් ගන්න පුළුවන්. මම ඒක ඉදිරි කාලේ ලොකු වැඩසටහනක් වෙනම කතාවකින් කියන නිසා මම ආයි මොනවත් කතා නොකර මම කෙලින්ම සීන් එකට බහලා ගණන් ටික දරබඩ ගාලා හදන්නම්.
දඩබඩ කලකවල මම පුළුවන් තරම් විස්තර කරලා හදාන්න. උඹලගේ විනාඩියක් වටිනවා විභාගයට අන්තිම දශමයේ අපි ඉන්නේ. ඊට අමතරව මම මේකේ දෙවෙනි පේපර් එකකුත් දානවා. ඒකේ ඩිස්කෂන් එකක් දානවා. අපි වැඩේට යමු. මම ගණන් 4 බෝඩ් එකේ පිළිවෙලට හදලා විස්තර කරන්නම්. ඒක මම කියන්නම් පිළිවෙලට. අපි යමු පිළිවෙලට. රයිට් එහෙනම් මම ගණන් ටිකත් එක්කම සෙට් වෙන්නම්. හරි. එහෙම කරමු. හරි. අපි යමු පළවෙනි ගානට. පළවෙනි ගානේ මෙන්න විශේෂත්වය. ඇත්තම කතාව 100%ක් මේ නිවැරදි දේවල් ටික මේ දාන්නේ. මේක විශේෂයි. මේක 1949 ගාන. මම මේක විදිහට විශේෂ විදිහට කියන්න කියලා හිතාන හිටියේ. නමුත් ඒක මම පස්සේ කතාව ගියේ කියනවා. මේකත් 1949 ආපු දැන් ඒ ගාන පරණ යනම් මනම් කියන්න එපා. මේක සාධක සොයන්න තියෙන උඹලට ගාන ලැබිලා තියෙනවනේ. එතකොට මේ ගණන් දෙක එක ළඟ තිබුණු ගණන් දෙක මම ඒක ගත්තා. ඒ පේපර්ස් ටික ඔක්කොම මම හොයාගත්තා. ඒ හොයාගත්තා මම ලොකු වැඩකට ඉදිරි කාලේ වෙනම කියන නිසා මම ඉගෙන ආය කතා නොකර අපි යමු. මේකෙදි සාධක සොයන්න තමයි තියෙන්නේ. මම මේකේ මුල අනිත් එක මේ පේපර් එකට බය වෙන්න එපා. මේකේ ගණන් ටික බැලුණාට කොහෙත්ම බය වෙන්න එපා. පරණ ආපු අමාරු වගේ ගණන් ටිකක් මම දැම්මේ. අමාරු වගේ ගණන් ටිකක් දාන්න හේතුව උඹලට මට අලුත් දෙයක් කියලා දෙන්න පුළුවන්. ටිකක්වත් විශේෂ ගණනක් තිබුණොත් නේ නෝමල්ම ගාන කියමක් කියලා දෙන්න බෑනේ. ඒ නිසා දැන් මේ අන්තිම මොහොතේ කලබල වෙන්නත් එපා මේකට. අනිත් එක මේ පේපර් එක කරනකොට මේ ටයිම් කරලා මේ අරකයි මේ මොනවත් ඒව කරන්න යන්න එපා. පැයක් අරන් හරි කමන්නේ. ඒ ගානක් පුර ගානේ අර්ථය තේරුම් ගත්තා නම් හරි. අපිට එන ගණන් මම දැක්කා. දැන් අපි දැන් මේ අන්තිම ගණන් ටික ඔක්කොම හැදුවනේ. 2000 ඉඳන් 2020 දක්වා ඔක්කොම ගණන් ටික අපි හදලා දැන් අපිට හොඳ හුරුවක් තියෙනවා. මටත් දැන් මතකයි ගණන් ටික. උඹලටත් මතකයි. එතකොට ඒ වගේ තිබුණට වඩා ටිකක් විතරවත් වෙනස් එකක් ගන්න තිබුණා නම් හොඳයිනේ. ඒ නිසා මම ඒ ගොඩක් දුරට කරේ එක කරපු ගන්නොත් වගේ පොඩි පොඩිවක් තියෙනවා. නමුත් මේ අලුත් දෙයක්ම දකිමු. මම මේ කියන ටික හොඳට අහගෙන ඔය හැමදාම අලුතෙන් සෙට් වෙන මොකෙක් හරි ඉන්නවනේ. ඒතර ඌ කරන්න ඕන. අපි ඊට කලින් ගොඩක් ඒවා කරා. වීඩියෝස් 25ක් කරා. ඒතර 25ත් එක්ක තමයි මේ යන්නේ. ඒකට ඒක ලස්සන 25 නැවතලා ඔන්න පේපර්ස් දෙකකින් අපිට ලස්සනට කරපු වැඩ ඉවරයක් කරන්න පුළුවන්. ඉතින් වැඩ පටන් ගත්තොත් පිළිවෙලට ඉවර කරන්න ඕන. උඹලත් එහෙම කරන්න ඕනේ. වැඩ පටන් ගත්තොත් පිළිවෙලට ඉවර කරන්න ඕනේ. O level පටන් ගත්ත ඒක පිළිවෙලට ඉවර කරපන්. ඊට පස්සේ පටන් ගන්න A level ඉවර කරපි එක non stop ගේමක් දීලා මොනවද කතා. කොන්දපන්ති වෙනවා. එහෙමනේ කරන්න ඕන රයිට්. එතකොට මෙන්න පළවෙනි ගානේ ස්වභාවය. පළවෙනි ගානේ තියෙනවා සම්මේක තියෙන්නේ සාධක සොයන්න කියලානේ. මේකේ තියෙන්නේ සාධක සොයන්න. සාධක සොයන්න කියනකොට 100%ක් සාධක සොයන්න කියන්නේ මොකද්ද? සාධක සොයනවා කියලා කියන්නේ යම් ප්‍රකාශනයක් ගුණිත වලින් විතරක් දැක්වීම. ගුණිත වලින් විතරක්. ගුණිත වලින් විතරක් කියන්නේ වරහණක් ඇතුලේ එකතු ප්‍රශ්නයක් ගුණිත කොටස් වලින්. ඒක තේරුම් කතාව මෙහෙම හරි මෙහෙමත් හරි මේක වැරදි. මේක වැරදි. ඕක වැරදි. තනිකර ගුණිත කොටස් වලින් ගුණිත කොටස් වලින් ඉන්න ඕනේ. ඒකනේ කතන්දරය ඇති හොඳටමනේ හොඳටම ඇති. ඒතන අපි සාධක ආකාර කීපයක් දැක්ක. මම සාධක කියන කොටස යටතේ මම සිලබස් එකේ නැතිවත් එක කරා. ඝන දෙක අන්තරය ඝන දෙකයි කිඹලගේ සිලබස් එකේ නෑනේ. නමුත් මම ඒකත් එක කරා. මම දඩබඩ සීන් එකට යනවා. සාධක වෙනකොට සාමාන්‍ය මුලින්ම බලනකොට පොදු සාධක තියනවාද කියලා. මේකේ පොදු සාධක නෑ නේ යකෝ. පොදු සාධක නෑ. මේකයි පොදු සාධක නෙවෙයි මේ. ඒ ධන එක තිබ්බනම් ගෙල. එහෙම නෑනේ. එහෙමනම් කරන්න වෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට පොඩ්ඩක් වරහන් ඉවත් කරලා පොඩ්ඩක් අර ඒක මේ දැන් මේකේ ගන්න පොදු සාධක යන්නේ නෑනේ. වෙන කරන්න දෙයක්වත් නෑනේ. අනම්මනම් මොනවත් නෑ. ෂේප් එකේ වරහන් ටිකක් ඉවත් කරලා පොඩ්ඩක් අපිට ගැළපෙන විදිහට එහෙම පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දැම්මනම් හරි කියලා තේරෙන්න ඕන උඹලට. මෙතන සමාන ලකුණ දාලා පටන් ගන්න එක හොඳයි. මේක A වර්ග ධන A ඍණ B වර්ග ඍණ B. මොකද උඹලා කියන්නේ ගොඩක් හොඳයි නේද? අපි මේවා දන්නව නේද බං? දැන් මේක මේ අන්තිම දඩබඩ ගලන සිද්ධියනේ. එහෙනම් මෙන්න මෙතන අන්න එල වර්ග දෙක අන්තරය දෙක. උඹලා මෙහෙම වරහන් දාන්න එපා. මෙන්න මම ඕන දාන මම දිගට හදනවා. මම දිගට පුළුවන් තරම් මම දිගට හදනවා. මට ඕන උඹලට නැවත පොඩි දෙයක් මතක් කරන්න. මම පුළුවන් තරම් දිගට හදන්නේ. කෙටි ක්‍රම භාවිතේ මම මේකේ ගොඩක් අඩු කරනවා. මේ පියවරක් මම වැඩියෙන් ලියන තරමට වඩා හොඳයි. මේ තේරෙන ගතිය වැඩි. මේක වර්ග දෙක අතර අන්න එල. අන්න දැන් දාපන්. මේකේ ඒරින B මේකේ දන B මේක හොඳට ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද මේකේ තියෙන ඔක්කොම මම කලින් කියලා දෙනවා මේ ඒරින B කියන එක මෙතනත් ඒරින B තියෙනවනේ මේක අපි ෂේප් එකේ වරහන් කරමු එහෙමත් පුළුවන් දෙයක් ඔය බලෙන් වරහනක් ගන්න පුළුවන් වරහන ෂේප් එකේ ඉවත් කරා කියලා මේකට හානියක් වෙන්නේ නැහැ නේ අර පහළ පේලියට එනකොට අර්ථයට තමයි හානි වෙන්න ඕනේ හරි දැන් අන්න යකෝ මේකයි මේ පට්ට සිරා ගනින් පොදුවට මෙන්න මම ගත්තා ඒරින B අන්න මේ ඇතුළට එනවා A ධන B මේ වරහන් නැති වුණත් කම නැහැ ධන එකයි මොකද උඹලා කියන්නේ කතාව හරි ඇත්තම සිද්ධිය මේක වරහන් තිබුණා ලස්සනයි කමන්නේ ඒක අවුලක් නැහැ කොහොමද එකයි හරි මෙන්න මේක තමයි ඔන්න කතන්දරේ මේක වරහන් මෙහෙම ඉවත් කරලා මේක මෙනවා මේ ඉවත් කරු මෙන්න මේක මෙනවා තේරුණා කිව්දේ වර්ග දෙක අන්තරය දැම්මා ඊට පස්සේ මේකට බලෙන් වරහනක් දැම්මා මේක එකක් මේක ඒක මුස්සලා ගත්තා එකයි මෙතන එක එන්න ඕන මේකෙන් මේක ගුණ කරා මේකෙන් මේක ගුණ කරා මේකෙන් අර්ථයට හානි වෙලා නැහැ මම හිතනවා තේරුණා කියලා ඊට වඩා කතා නොකර අපි පුළුවන් තරම් ඉක්මනට යමු 1949 ආපු ගාන මුතු මිත්තුන්ගේ කාලේ ආපු ගාන ඒ කාලේ ඉතින් ගණිතේ නියකෝ එදා ඉඳන් ඉන්නේ නැති එක එකම දේ යන්නේ බං මැත්ස් නියකෝ අනිත් ඒවා නම් වෙනස් වෙන මොන හරි මැත්ස් ඉතින් එහෙම නැහැ එකම දැන් ඒ ලෙවල් ගත්තත් ඕකමයි
ඉතින් පරණ වෙන්න බෑනේ තර්කයේ. ඉතින් එතන තර්කේ පරණ වෙන්න බෑනේ. හරියට ඔය ටික සෙට් වෙනවා නම් බොහොම සරල දේවල්. රයිට්. අපි යමු මේකට. මේකෙදි කතා මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන බව දන්නවා. 1949 එක ළඟ තිබුණ ගණන් දෙක. එතකොට මේක ගන්න සාමාන්‍ය ක්‍රමයක් අපි ළඟ තියෙනවා. මතකද උඹලට කතාව? සාමාන්‍ය ක්‍රමය තමයි x වර්ගයේ සංගුණකයේ නියත පදයේ ගුණ කරපන්. 15 වරක් 6 ඇඟට එච්චරම හොඳ නෑ වගේ නේද? ඇඟට එච්චර මම පුළුවන් තරම් දැන් මං හිතෙන් දාන්න පුළුවන් මං දාන්නේ නෑ. ඇඟට ඒ තරම් හොඳ නැති නිසා අපි මෙහෙම කරමු. මං ක්‍රමයේ පුළුවන් තරම් කියන්නම් 6 වැඩි කිරීම 15 ලියාගමු. 6 වරක් 15 කවුද කියලා ලියන්න යන්න එපා. කතාව තේරෙන්නේ මේක මෙහෙම ලියාගෙන මේ ලියාගෙන දැන් මේක අර ගුණාකාර වලින් බෙදමු. දෙකෙන් බෙදමු. 3 වැඩි කිරීම 15 වෙනවා. මොකද උඹලා කියන්නේ 3ෙන් බෙදමු 15. මම මේ විදිහට කියලා දුන්නා. මේක 3ෙන් බෙදමු. දැන් 5ක් එනවා. මෙන්න මෙතනින් චක්කර ටිකක් අල්ලපන් එකතුව ඍණ එකක් වෙන්න. දෙක ගුණ කරාම ඍණ එන්න ඕන. දෙක ගුණ කරාම ඍණාගයක් නෙන්න ඕනේ. ඒත් දෙක ඍණ එන්න නම් ලකුණු මාරුවෙන් මාරුවට තියෙන්න ඕනේ. මටත් තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. 10යි 1යි බං 10යි 9 10 කියන්නේ 10 9 10 9 මොකද උඹලා කියන්නේ? මෙන්න මේ 3 වර 3 9යි 5 වර 2 10යි 10යි 9 නු යල්ලුවා නම් හරි. මේක 6යි x වර්ගය ඍණ 10යි x ධන 9යි x ඍණ 15 ඔන්න මොකද උඹලා කියන්නේ? දැන් අමාරුයි මේ කාටද තේරෙන්නේ නැහැ වගේ. එහෙමනම් ඉතින් දැන් කරන්න අමාරුයි. ඉතින් අර අපි කරපු වීඩියෝ එක බලපන්. වෙන කරන්න දෙන්නේ නැහැ නේ. හරි. මේකෙන් 2x ගන්න පුළුවන් පොදු අන්න එනවා 3x ඍණ 5. මොකද උඹලා කියන්නේ? ගණින් ෂේප් එකේ ධන 3ක් අන්න එනවා 3x ඍණ 5 කියලා. අන්න සිරා 3x ඍණ 5 ගණින් සම්පූර්ණයෙන් පොදුවට මෙන්න එනවා 2x ධන 3. මොකද උඹලා කියන්නේ? මෙන්න ගුණිතෙන් ආවා. මේක පෙන්වන්න ඕනද? ඇත්තටම පෙන්වන්න ඕනේ නැහැ. මම ක්‍රමයට හදන එක හොඳයිනේ. මම හිතෙන් දාලා ඔක ගුණ කරලා පෙන්න එක තේරුම් නැහැ. හදිස්සි අවස්ථාවක පටව හිතෙන් ගුණ කරන්න පුළුවන් ගත්තා නම් පටස් ගාලා කිසිම අවුලක් නැහැ. හරි. තේරුණා නේද කතන්දරේ? හරි. පැහැදිලි වෙන්න ඕනේ. ඒතර මේකේ දැන් නිකන් අපිට පුළුවන් අද 90 10 වරක් 9 90 නිකන් වෙනවා කියලා ගන්නලු මේ 15 වරක් 6 කීයද 90යි. 90යි කියන්නේ 10 වරක් 9 නිකන්ම ගත්තා නම් හරි. 10 වරක් 9 ඍණ 10 ධන 1යි. ධන 9. තේරුණා නේ කතාව? රයිට්. සෙට් එක මේකට අල්ලපන් කැමරාව මේකට 1950 ගාන. එකලඟ මේක මටත් ගණින් මේකෙන් මේ සෙට් එකටම ගණින් පොදු හරයක් පොදු සාධකයක් හරිය නෙවෙයි පොදු සාධකයක් සෙට් එකටම ගන්න පොදු සාධකයක් නැහැ. එහෙමනම් ඇත්තම කතාව අර කලින් වගේ ගානක් තමයිනේ. එකලඟ හින්දාද මට එක ගානක් වුණ දෙච්ච කම නැහැ. මේකට x ගත්තම පොදුවට x ධන 1යි. ඍණේ ගත්තොත් a ධන 1යි. a ධන 1යි x ධන 1යි පොදු නෑනේ. තේරුමක් නැහැ පොදු අරන්. දෙක අරන් පොදු ගත්තම හොඳයි. නමුත් අර දෙක අරන් පොදු ගත්තම ඒක පොදු වෙලා එන්න ඕනේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. තේරුණා කියන්නේ හරි. ඒ නිසා කරන්න ඕන මට තේරෙන්නේ නැති ගතියක්. මට නම් තේරෙනවා මෙන්න මේ දෙක ළඟට ගත්තම හරිය කලින් වගේමයි. x වර්ග ඍණ a වර්ග. ධන මේක x ඍණ මට ඉක්මන් කරනවා. ඒක නම් මේක ලියන්න පුළුවන් x ඍණ a මේකේනවා x ධන a. ඔව් නේද? මේකේනවා x ධන a. මේකේනවා x ධන a ධන x ඍණ a කියලා දාන්න. මොකද වරහනක දැම්මට කමන්නේ ඉස්සෙල්ලා එකම තමයිනේ. x ඍණ a ගමු පොදුවට. x ඍණ a ගත්තොත් පොදුවට මේන් එනවා x ඍණ a පොදුවට. එතකොට එනවා x ධන a ධන 1. අන්න කතාව. පැහැදිලි නේද බං? හරි. යමු ඊළඟ ගන්නට. මේකෙදි කතන්දරේ මටත් නම් තේරෙන්නේ ටිකක් දඩයි 1951 තමයි එකත්. මේ තුනට ගනින් පොදු සාධකයක් a. a වර්ග ධන a ධන 1. මේකට පොදු සාධකයක් ගනින් b. ඒත් හරි බං. මම දැක්කෙත් නෑ වගේ. මම සිරා. මං ගාන ලියද්දි හිතුවේ එහෙම නෙමෙයි සිරාවට. මටත් වැරදුනා. වැරදුනේ නන් නෙමෙයි. මට වැරදුනා මං කියන මට හිතිච්ච දේ මං හිතුවේ මේකේ නෑ මෙන්න මේ දෙකවත් පොදුවට ගමු කියලා මම හිත ගියේ යකෝ මං දැන්නේ දැක්කේ ඒක මරු ගණින් ඒකක් පොදුවට ඒ සිරා වහුන් තව පොඩ්ඩක් මං ලියන්න දෙන වෙන එකක් මෙන්න මේක ධන එක ගණින් b එකක් පොදුවට සිරා යකෝ a වර්ග ධන a ධන 1 එලෙල ඒක මරුවට ආවනේ බං හොඳ වෙලාවට මං හිතපු ක්‍රමේ කියන්නේ මං ඇත්තට මට එවනේ මං ගාන ලියද්දිත් මට ඉතින් හිතුවනේ ක්‍රමේ හිතිච්ච ක්‍රමේ වැරදි බැලින්නම් අන්න වැරදි නෙමෙයි ඊට වඩා මේක ලස්සනයි පට්ටලියස් මං හිතුවේ දිග වැඩි කියලා මං හිතුවේ කොහොමද දන්න මං ඇත්තටම හිතුවේ මෙහෙමයි මං නිකන් ලියද්දි බල කොහොමද මේක හදන්නේ කියලා මේ දෙකෙන් ගනින් මේ මෙන්න මේ ඔය ඉවරයි ඔන්න ගාන ඉවරයි හරි ඒක ඉවරයි දෙක ක්‍රමේ මට හිතුනේ කොහොමද මෙන්න මේ දෙකෙන් ගනින් a වර්ගයක් පොදුවට a වර්ගයක් අතොත් a ධන b එනවා ඊට පස්සේ මෙතනින් ගනින් a එකක් ධන a එකක් ගනින් පොදුවට a ධන b එනවා තව ඉතිරිනේ a ධන b එකක් ඌ වෙනම ලියාගනි ඌ a ධන b වෙනම ලියාගනි වරහන දැම්මත් අවුලක් නෑ බං ඇයි නේ වරහන් දැන් වරහන් ඉවත් කරාම ආයි ඒක මෙනවනේ මේ මේකෙන් a වර්ගය ගත්තම a ධන b මේකෙන් a එකක් ගත්තම a ධන b ඉතිරි වෙන එක a ධන b ඌට වරහනක් දෙන්න පුළුවන් වරහන් ඉවත් කරා කියලා හානියක් වෙන්නේ නැහැ පුළුවන් දැන් බලින්නම් a ධන b පොදුයි දැන් ගනින් a ධන b එල මං ඇත්තටම හිතුවේ එහෙම ඒක ඊට වඩා ලස්සන එකක් තිබ්බ නේ බා මේක සිරා නේ මරු හොඳ ක්‍රමයක්
මම තෙච්චර අර මගේ මේකෙත් හැදුවේ නැද්ද මන්ද මේ වගේ. හරි දැන් ඒක ඇති මම හිතන ඊට වඩා ලොකුවට කතා කරන අපරාධෙන් කාලේ පොදු සාධක පුළුවන් තරම් පොදු සාධක ගන්න බලන්න ඕන. වර්ග දෙක අන්තරය දකින්න ඕන. ඒ ඇතුලේ හෝ ඊළඟ අමතරව ත්‍රිපද දකින්න ඕන. හරි. ඔන්න පළවෙනි ගාන ඉවරයි. ටිකක් ඉක්මනට යමු. යම් පටපට ගලන නැත අපරාධෙන්. හරි. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගාන බලපන් පොඩි ගානක්. මම මේ පොඩි ගාන ටිකක් දැම්ම කොහොමත් මේ කිටි ප්‍රශ්න කියලා අපි වෙනම කරේ නෑනේ. ඇත්තටම ඉදිරි කාලයකදී අමුතුම සිද්ධියක් යනවා ඉදිරියට. දැන් මේක අපි ඇත්තට මේ කොරෝනා නිසා ප්ලෑන් කරගත්ත එක නේ අහඹු සිදුවීමක් නේ. මම මට මේ ෂණිකව හිතලා පොඩි උන්ට ඕලෙවල් බෑ මැත්ස් ෆේල් වෙනවා කියන එක හිතිච්ච නිසා මම පොඩියට පටන් ගත්ත එක. ඉතින් ඒක ටිකක් අර ක්‍රමානුකූලව වර්ධනය වෙලා ගියා. උඹලා ටිකක් අර සහයෝගයෙන් කැමැත්තෙන් වගේ ආපු නිසා තමයි මේ ටිකක් අර ඇත්තටම උඹලා නිසාමයි මේක අර විශේෂ වටිනාකමක් එක්ක ගොඩක් දිනක් කතා කරන්නේ. ඒ නිසා තමයි ඒක ඇත්තටම දිගටම කෙරුනේ. දැන් ඒකෙන් තේරෙනවා මට අඩුපාඩු නෙමෙයි. තව හදා ගන්න පිළිවෙල කරනවා නම් කොහොමද ඒක කරන්න ඕන කියලා. ලබන ඊළඟ එකෙත් කිසිම විදිහකින් ඕලෙවල් ක්ලාස් නෙමෙයි. මොන විදිහින්වත් ක්ලාස් නෙමෙයි. ඊළඟ උඹලගේ ඉන පොඩි උන්ට කිසිම විදිහින් ක්ලාස් එකක් නෙමෙයි. හැබැයි අනිවාර්යයෙන් ඉස්කෝලේ වැටි කරන්න ඕන. ටියුෂන් යන ඒ නෝමල් ක්ලාස් ඔක්කොටම යන්න ඕනේ. මේකෙන් පොඩි තල්ලුවක් අමුතු විදිහ එකක් දෙන්න කතාවක් මම ළඟදීම දාන්න. උඹලට ඒක අදාළ නැහැ. අපි වැඩි කරගෙන යමු. මෙන්න මේකේ ගාන තියෙන x ධන y සමානයි. මෙන්න මෙහෙම බෙදී අනුපාතයක් නම් x වර්ග ධන y වර්ග බෙදීම xy වල අගේ කීයද කියලා. කිටි ප්‍රශ්න ටිකක් එන්නට හොඳට හදන්න වෙලාව තිබුණා නම් මම ලස්සනට එක් කරනවා. නමුත් දැන් ඒක වෙලාවක් නෙමෙයි. අපි මේක නෝමල් බලමු. මේ වගේ තැනකදී බොහොම සරලව මේක අපිට ඕන නම් මේ තියෙන විදිහෙන් වර්ක් කරන්නත් පුළුවන්. දෙපැත්ත. එහෙම නැත්නම් මේක හරස් වැඩි කරගන්නත් දැන් මේක නම් කියන්නේ මේක දත්තයක් නේ. මට ඇත්තටම ලියන්න පුළුවන් x ධන y සමාන වරහණක් දාගත්තට අවුලක් නැහැ. 3 වරක් x ඍණ y. මට මෙහෙම ලියන්න බැරි කමක් නැහැ. දැන් වර්ග ඕන නිසාම වර්ග කරන්න දෙපැත්ත. දෙන්නෙක් සමාන නම් දෙක වර්ග කරත් සමානයිනේ. ඒක කරන්න පුළුවන්. එහෙනම් මේක වර්ග කරනකොට අනිවාර්යයෙන්ම x වර්ග ධන y වර්ග එහෙම නෙමෙයි x ධන y සම්පූර්ණ පැකට් කරලා වර්ග කරන්න ඕනේ. කවදාවත් ඒක මම අපි වොන්තරම් කතා කරලා තියෙනවා මේ 3 ධන 2 සමානයි 5යි. මේක වර්ග කරනකොට 3 වර්ගය ධන 2 වර්ගය සමානයි 5 වර්ගය එහෙම නෙමෙයි. ඒ දවස්වල අපි හොඳට කතා කරා ඒක. මේක වැරදි කොහොමද 9යි 4යි නේ මෙතන 13 25 සමාන වෙන්නේ නැහනේ. මේක වර්ග කරන්න ඕන අනිවාර්යයෙන්ම 3 ධන 2 පට්ට වර්ගය සමානයි 5 වර්ගය. එහෙමයි කරන්න ඕනේ. මේකක් වර්ග කරනකොට එහෙමයි වෙන්නේ. උඹලට VG වල මොනවා හරි ප්‍රශ්නයක් වගේ ආවොත් එහෙම පොඩි අගයන් කීපයක් ආදේශ කළෙක් ගත්තා නම් හරි. දැන් මට මේක විස්තර කරනකොට මේක වැරදි කියලා මෙහෙම මේ සමාන එකක් ලියයි. දැන් මේක සමානයි නෙමෙයි. සමාන නම් කොහොමද වර්ග කරන්නේ? ඉතින් අපි හිතමුකෝ ප්‍රශ්න වගේ දෙකක් આવුත් නිකන් දෙක දාලා පොඩ්ඩක් චෙක් කරලා බලනවා නම් හරි. මේක නිකම්ම වර්ග මේක වර්ග කරොත් හරි. පළවෙනි පදේ වර්ගය දෙවෙනි පදේ වර්ගය පද දෙකේ ගුණිතය දෙගුණ එකතු කරපුවම මේක එනවා 25 එනවා. මේක ඉන්නේ නැහනේ. හරි ඇති අපි ඔය කලින් කතා කරලා තියෙනවා හොඳට. එහෙමනම් දැන් මෙන්න මේ වර්ග කිරීම හරි. ඇයි මම මේක වර්ග කරේ? ඇයි බං ඉතින් වර්ග අහනවනේ බං. ඉතින් මෙතන කියලා තියෙන වර්ග අහනවා කියලා. හරි. දැන් මේක ලියමු. මේක 9 වරක් මේ තියෙන්නේ x ඍණ y වල වර්ගය. මොකද උඹලා කියන්නේ? තේරුණා නේද කතාව? දැන් පොඩ්ඩක් සීන් කරමු මේක. x වර්ග ධන 2xy ධන y වර්ගය සමානයි 9 වරක් මේ තියෙන්නේ x වර්ග ඍණ 2xy ධන y වර්ගය. මොකද උඹලා කියන්නේ? ගානේ හරි ලස්සනට අහන්න x වත් y වත් නෙමෙයි x වර්ග ධන y වර්ග බෙදීම xy කියන එක අගගේ. මෙතනත් x වර්ග මෙතනත් y වර්ග තියෙනවා. මෙතනත් x වර්ග මෙතනත් y වර්ග තියෙනවා. මේ සෙට් එක එකක් වශයෙන් අරගෙන මේ බලපන් ලස්සන කතා. මේ සෙට් එක එකට අරන් මේක එකට අරන් මේක ගෙන මේ පැත්තට උඹලට තේරෙනවා 18යි 2යි 20යි xy කියලා තේරුන්නේ නැද්ද උඹලට? තේරෙනවද 9 වරක් x වර්ග ධන y වර්ග මම ටිකක් වැඩිපුර ලිව්වා. මේ දෙකම පැකට් කරලා දාපන් එහා පැත්තට. ඍණ x වර්ග ධන y වර්ග. ඔන්න ඔහොම දැම්මොත් හරිම ලස්සනයි බං. දිගට ප්‍රසාරණය කරලත් පුළුවන්. ඉතින් පොඩ සාමාන්‍ය තේරුම් ගන්න මේ දෙක එකට පැකට් කරලා 9ක් කරලා දැම්මා. මේක 18යි උස්සලා ගෙනව මේ පැත්තට 2යි 20යි. මේ දෙකම එකට පැකට් එකක් කරලා පැකට් x වර්ග ධන y වර්ග වරහන් කරාට වැරද්දක් වෙන්නේ නැහැ. උස්සලා දාමු එහා පැත්තට මේක. දැන් මේ කොටසක්මයි මෙතන තියෙන්නේ. සජාතියයි වගේනේ ඇත්තටම සජාති වගේනේ සජාතියනේ කොහොමද? හරි. එතකොට මේන් බලපන් මෙතන එනවා 20යි xy සමානයි. මේකෙන් මේක අඩු කරාම 8යි x වර්ග ධන y වර්ග මේක මම පැකට් කරේ මේක එකට අහන නිසා මේ ඇත්තට උඹලට තේරෙනවද? දැන් මෙතනින් මේකේ බෙදලා උක්ත කරමු. x වර්ග ධන y වර්ග බෙදීම xy මෙතනින්ම හදාගන්නවා හරස් ගුණිතය දාලා. මේ තියෙන්නේ 20 බෙදීම 8 සමානයි මේ බලපන් x වර්ග ධන y වර්ග බෙදීම xy. මොකද උඹලා කියන්නේ? ඔව් නේද? හරි. එහෙනම් ඇත්තට වෙන එම නිසා x වර්ග ධන y වර්ග බෙදීම xy කියලා කියන්නේ මේක 4ෙන් බෙදෙනවා 5 බෙදීම 2යි. 5 බෙදීම 2යි. ඕක තමයි කතාව. පැහැදිලි නේ කින්දේ. ඔන්න දෙවෙනි ගාන ඉවරයි.
තේරෙන්න ඕන කතාව ලොකු දෙයක් නෑ. අපි තුන්වෙනි ගානට යමු. මීට වඩා මේක තව කතා කරන්න එක තුඹලට එපා වෙනවනේ. නැත්නම් මේක වරහන් මෙහෙම ඉවත් කරලා ඔක්කොම මෙහෙට ගෙල්ලා හරි මොනවා හරි කරපන් ඒත් හරි. උඹලගේ ක්‍රමත් අධ්‍යයනය කළා මේකත් අධ්‍යයනය කළා. තව මට වඩා හොඳ ක්‍රම උඹලා ළඟ තියෙනවා අනිවාර්යෙන්. පොඩි උන්ලගේ මරු ක්‍රම එනවා. අපි කොච්චර හොඳට ඉගෙනුවත් ඊට වඩා මෙන්න කොල්ල අතරින් දඩ බඩ කරලා මරු ක්‍රම එනවා. ඒව වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒක වෙන්න තමයි මේ දඟලන්නේ. හරි ඒ ඇති. එහෙනම් අපි යමු ඊළඟ ගානට. හරි. හරි අපි යමු තුන්වෙනි ගානට. මම පාඩමක් වශයෙන් උත් මම කරා උක්ත කිරීම කියලා වෙනම එකක් නේ. උඹලට මතකනේ L සමානයි මෙන්න මෙහෙමනම් P. ඕ මේක 1971 ප්‍රශ්නේ. 1971 ප්‍රශ්නේ. මුතුන් මිත්තුන්ගේ කාලේ නෙබලගේ. එතකොට ඒක අපිට අදාළ නැහැ කියලා කියමු. අපි ඒක සතුරු වෙන්න එපා. ඒක සතුරු වියන්කෝ දැන් ඒ දවස්වල මේ ගුම් පාට එහෙම නැහැ. ඒව පරණ ඒවා ඒවා ලීසි එහෙම එකක් නැහැ. කොයි දවස්වල මෙහෙන චාටර් කියන්නේ දැන් චාටර් කියන්නේ නෙමෙයි. කියන්නේ මැත්ස් විදිහට තිබුණා ඒ දවස්වල. ඇත්ත කතාව. ඉතින් ඒ දවස්වල ඉඳන් ඔය රගේ වෙනවනේ. හරි එතකොට L සමානයි මෙන්න මේක නම් P සූත්‍රයේ උක්තේ වනසේ සකස් කරන්න. මම අර තිබුණු සිංහලමයි මේ ටයිප් කරලා දැම්මේ. එතකොට මම වෙනස් කරන්න ගියේ නෑ ඒක. එතකොට මෙහෙම තියෙන්නේ මේකෙදි ඇත්තට කතාව උඹලා මේක දන්නවා. මෙන්න මේ ඝනමූලය කියන එක x වල ඝනමූලය නේද මේකට කියන්නේ. මේක දානව නේද බං මෙන්න මේ x දාලා මෙතනින් 3ක් දැම්මොත් ඕක නේද ඕකේ තේරුම. උඹලා දන්නව නේද මේක x වල 1යට 4 කියන එක නේද මෙන්න මේ කොක්ක ළඟින් 4 දාන්නේ පොඩියට. ඕක නේද තේරුම. උඹලා දන්නවනේ මේක සමානයි කියලා. දර්ශක වලින් මම ඉච්චර නොකරට මම දර්ශක කියලා මම වෙනමම නම් කරේ නැද්ද මන් දන්නේ. ඉදිරි කාලේ පොඩි පොඩි මාතෘකාවලට පව මම එකක් කළා මොනවා හරි අර පොඩි උන්ට මේක ආසයි වෙන මොනවා හරි දෙයක් කරන්න. ඉතින් අපි වෙන්නේ මොනවා හරි try කරලා දෙන එක හොඳයිනේ. හරි මේ බලපන් කතාව මේක උක්ත කරන P අකුර එහෙම කපලා දාන්න එහෙම බෑ. P උක්ත කරන්නත් තියෙන්නේ. P උක්ත කරනකොට ලොකු ප්‍රශ්නයක් මෙන්න මෙතන ඇඟට චාටර් බං. එහෙනම් කෙලින්ම මේක අපි තේරෙන සිංහලෙන් ලියාගමු. තේරෙන ගණිතෙන් L සමානයි CP යට W ඍණ P වල 4න් එකේ බලය. අවුලක් නැහැනේ. දැන් මේ P ව අල්ලන්න මෙතන උඩින් ඉන්න බල චාටරය අයින් කරන්න. මේ පෙට්ටියක් අස්සේ දින එකක් ඇදලා එළියට ගන්නවා වගේනේ. උඩින් කවර් එක ගලවලා අයින් කරන්න ඕනේ. කියන්නේ මේක අයින් කරන්න දෙපැත්තෙම 4 බලය ගනින්. දෙපැත්තෙම 4 බලය. ඒක නේද බං කතාව. x වල භාගය සමානයි 3යි නම් x ගන්න කරන්න ඕනේ x වල භාගයේ දෙවෙනි බලය 3 දෙවෙනි බලය. බලයක බලයක් බල දෙක ගුණ කරාම ගානට කැපලා ගින් x එනවා. x සමානයි 9ක් එනවා. ඕකනේ යථාර්ථය. හරි. ඒ වගේ මෙන්න මේකේ 4 වෙනි බලය ගනින්. L4 සමානයි මේකේ 4 වෙනි බලයක බලයක් කෙලිම මේකිනවා. තේරුණා නේද කතාව? හරිනේ. දැන් P දැන් ඔන්න අපිට ටිකක් අර නිදහස් උක්ත කිරීමකට ලං වෙනවා මේකනේ. මුලින් හිටිය උක්ත කිරීම ටිකක් චාටර්. කාටරි උක්ත කිරීම අහම්බෙන්වත් මේක දැකපු එක නම් උක්ත කිරීම විශේෂයෙන් අවුලක් වෙනවා. පටගාලා මගේ වීඩියෝ එකයි කවන්නේ බැලුවා නම් ඒකෙන් තේරුම් ගන්නත් පුළුවන්. මම ඒක සෑහෙන දෙයක් කරා. දැන් මෙහිම P උක්ත කරන්න බෑ බං. උඩයි යටයි හැමතැනමනේ. එහෙනම් එක තැන අර හෙට මෙහෙට විසිරනවා එක තැනකට ගේන්න ඕනේ. හරස් වැඩි කරපන්. උඩයි යටයි නම් කොහොමත් කරන්න බෑ. එහෙනම් මේක ගමු L4 වරක් W ඍණ P සමානයි CP. මොකද උඹලා කියන්නේ? දැන් P අකුර තැන් දෙකක ඉන්නවා. එක තැනකට ගමු. වරහන් ඉවත් කරොත් නේද ඒක ගන්න පුළුවන්. එහෙනම් මේක ගන්න පුළුවන් නේද? L4W ඍණ PL4 සමානයි CP. මොකද උඹලා කියන්නේ? තේරුණා නේද කතාව? හරි. එහෙනම් P ව තනි කරන්න ඕන. P ඔක්කොම එක පැත්තට දාපන්. L4W සමානයි CP ඍණ PL4. කෙලින්ම ගනින් P පොදුවට C ධන L4. මොකද උඹලා කියන්නේ? L4W. අන්න කතාව. තේරුණා නේ කියන්නේ? දැන් ගනින් එම නිසා ලස්සනට P යුක්ත කරපන්. P සමානයි L4W බෙදීම C ධන L4. ඔක තමයි කතාව. පැහැදිලි නේ කියන්නේ? ඔව් අපි මේක කලින් තියෙනවා. ඉතින් මේවා එනවා. හැමදාම උක්ත කිරීමක් උඹලට තියෙනවා. දේනි පේපරෙත් අහපු අවස්ථා තිබුණා. මට මතක 2020 ද කොහෙද? අර වර්ගමූලයක්ම දාලා තිබුණා මට දැන් මතක් වුණා. බලපන් 2020 ගානම හිතන්නේ. 2020 පේපරේ විශේෂයෙන් මේ අනාතරේ 20යි 19 අනිවාර්යයෙන්ම හදලා බලන්න. මට කියන්න බැර මුලින්. අනිවාර්යයෙන් මේ පේපර් දෙක හදපන් ස්ථීරවම. ඒ පේපර් දෙකම 19 20යි පේපර්ස් දෙක අනිවාර්යයෙන්ම හැම විෂයකම කරලා බලන්න. හැම විෂයකම මේ පේපර්ස් දෙක කරපන්. කියනමට කරපම් විශේෂයෙන්. උත්තර බල හරි කමන්නේ. මේ පේපර්ස් දෙක හොඳට අධ්‍යයනය කරලා ඵලයන්කෝ. ඒතකොට මේකක් තිබුණා මට මතකයි. මේක වර්ගමූලයද කොහෙද දාලා තිබුණා. බලන්න 20 පේපරේ තිබුණ මතකයක් ආවලාවට. 19 හෝ 20 ළඟම 21ක් නම් තමයි මට මතක නම්. හරි කොහමද ඒක උඹලගේ මම කිව්වේ. හරි. එතකොට මේක ලස්සනයි. මෙන්න මේ චාටර් බලය අයින් කරා මම. ඒකයි ඇත්තටම කරේ. ඒක අයින් කරන්න ඕන දේ මම කරා. දෙපැත්තෙම 4 වෙනි බලය ගත්තා. ඒතකොට දැන් ලස්සනයි. දැන් උඩයි යටයි නිසා බෑ මේක කරන්න පොදුවර ගන්න බෑ. හරස් වැඩි කරලා ඒක පැත්තට උස්සලා ගෙනවා. ඔකනේ කරන්න ඕන. හරි. මම හිතනවා තේරුණා කියලා නේ. හරි අපි යමු තව ටික ඉක්මනට යමු. ඉක්මන් වෙන තරම හොඳයි නේ. රයිට්. හරි. අපි යමු 4 වෙනි ගානට. බලපන් 4 වෙනි ගානේ කියනවා මෙන්න මේ ගුණිතයේ නියත පදයට කුමන සංඛ්‍යාවක් එකතු කිරීමෙන් එම ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කළ හැකිද? උඹලට මතකද ඒ කතාව?
පූර්ණ වර්ගයක් අපි බලමු. මම මෙතෙන්ට එන්න ලාවට මතක් කරොත් x වර්ග ධන 6x තිබුණොත් පූර්ණ වර්ගයක් කරන්න කවුද බං එකතු කරන්න ඕනේ? x වර්ග ඍණ 10x තිබුණොත් කවුද එකතු කරන්න ඕනේ? x වර්ග ධන 5x තිබුණොත් කවුද? x වර්ග ඍණ x තිබුණොත් කවුද වගේ නිකන් ලාවට මතක් කිරීමක් කරපම් බලන්න. මේක පූර්ණ වර්ගයක්ද කොහෙත්ම නැහැ. පූර්ණ වර්ගය කියන්නේ සම්පූර්ණ පැකට් කළ වර්ගයක්. මම වර්ගජ ප්‍රකාශන කියලා වෙනම එකක් කරා. උඹලට ඕන එක බලන්නත් පුළුවන් නැවත. මේක වැදගත් නිසා කියන්නේ මේක පූර්ණ වර්ගයක් කරන්න ඕන නම් මේකට තව කැලලක් එකතු කරන්න ඕනේ. මේක නිකන් ලියන්න බෑ පූර්ණ. ඒකේ ඇත්තම යථාර්ථය එකට එකතු කරන්න ඕනේ. x වල සංගුණක දෙකට බෙදලා ඒකේ වර්ගය තමයි මෙතන එකතු කරන්න ඕනේ. එහෙනම් මම ඊට වඩා කතා කරන්නේ ඒක 3යි 3 වර්ගය 9යි. 9ක් එකතු කරන 9ක් එකතු කරොත් මේක ලියන්න පුළුවන් x ධන 3 වර්ගය. මතකද දන්නේ නැහැ. උලට මෙන්න මේ කොටස වර්ගජ ප්‍රකාශනයක් වුණාට මේක පූර්ණ වර්ගයක් විදිහට තියෙන්නේ. හැබැයි හොඳට තේරුම් ගනින් කවදාවත් මේකට මේක සමාන නැහැ. මේ ඔක්කොම කොටසට තමයි මේක සමාන වෙන්නේ. නැවත මම ඒක අමතක කළ දැම්මොත් මේකට තව මේක පූර්ණ වර්ගයක් වශයෙන් කොහෙත්ම ලියන්න බෑ. මේකට තව කොටසක් එකතු වෙන්න ඕනේ. එකතු වුණොත් ඒක ලියන්න පුළුවන්, මේක ලියන්න බෑ. වර්ග පූර්ණ වර්ගයකුත් සහිතව මේක ලියන්න පුළුවන්. ඒක වෙන කතාවක්. අර අඩු කරලා එකතු කරලා ඒක මම පාඩමේ වෙනම හොඳට විස්තර කරා. මේකට තව එකතු වෙන්න ඕනේ දෙකට ඍණ 5යි ඍණ 5 වර්ගය 25යි. දැන් මේක ලියන්න පුළුවන් x ඍණ 5 පූර්ණ වර්ග වශයෙන්. ඒතකොට අපි මේක නෙමෙයි මේ ලියවෙන්නේ. මේ සමස්ත සෙට් එකම තමයි මේකට සමාන වෙන්නේ. මේකට නම් කීයද එකතු වෙන්න ඕනේ? එකතු වෙන්න ඕනේ x වල සංගුණක දෙකට බෙදුවම 5 බෙදීම 2යි. 5 බෙදීම 2 වර්ගය කියන්නේ 25 බෙදීම 4යි. එහෙනම් මේකට එකතු වෙන්න ඕනේ. මේක මම ලියන්න යන්නේ නැහැ මේක. හේතුව ලියනවා නම් මේක ලියන්න වෙන්නේ x ධන 5 බෙදීම 2 පූර්ණ වර්ගය. හැබැයි සමාන වෙන්නේ මේ කොටස තමයි මේකට සමාන වෙන්නේ. මෙයාව පූර්ණ වර්ගයක් වශයෙන් ලියන්න බෑ. මේක තිබුණා නම් ඒ ඔක්කොම ටික අර විදිහට ලියන්න පුළුවන්. පැකට් වෙලා වර්ග වෙන එකනේ පූර්ණ වර්ගය කියලා මම කිව්වේ. හරි පැහැදිලි. එතකොට මේකට කීයක් එකතු වෙන්න ඕන තව? මේක ලියන්න බෑ. මේක ලියන්න බෑ. මේ x වල සංගුණක ඍණ 1 ඍණ 1 දෙකට ඍණ 1 බෙදීම 2යි වර්ගයේ 1යට 4යි. 1යට 4ක් තිබුණනම් පුළුවන් බං. 1යට 4ක්. දැන් මේක ලියන්න පුළුවන් x ඍණ 1යට 2 වර්ගයේ වශයෙන් තමයි එන්නේ. ඕන්න චෙක් කරලා බලමු. පළවෙනි පදේ වර්ගය මේන් තියෙනවා. පද දෙකේ ගුණ දෙකනේ මේන් තියෙනවා. දෙවෙනි පදේ වර්ගය මේන් තියෙනවා. මේක තමයි මෙහෙම ලියන්න පුළුවන්. ඇතිනේ මේකට යම් පොඩ ඒ පාඩම වශයෙන් කරා ඔක්කොම මේකෙදි කතා කරොත් මේක පූර්ණ වර්ගයක් වශයෙන් නැහැ කොහොමත් නිකන් සාධක ගුණ තියක් තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේ බලමු තව ටිකක් මේක වෙන කතාවක්. වරහන් ඉවත් කරොත් එනවා x වර්ගය ධන 4x ඍණ 7x ඍණ 28. මේක ලස්සන ලියන්න පුළුවන්ද x වර්ගයේ ඍණ 3x ඍණ 28. මොකද උඹලා කියන්නේ? මේක පූර්ණ වර්ගයක් වශයෙන් ලියන්න පුළුවන්ද බැරිද? කොහෙත්ම බෑ. කොහෙත්ම බෑ. x වල සංගුණක දෙකට බෙදුවම 3 බෙදීම 2යි 3 ඍණ 3 බෙදීම 2යි වර්ගය කියන්නේ 9 බෙදීම 4ක් තිබුණා නම් හරි. මේ නියතේට තව කොච්චරක් එකතු කරාමද පූර්ණ වර්ගයක් විතර ලියන්න පුළුවන් වෙන්නේ එහෙමනම්. මටත් තේරෙන්නේ නැහැ යකෝ. ඒකට මටත් තේරෙන්නේ නැහැ සිරවට. පොඩ්ඩකට අවුල් වගේ. ඔව් මම පොඩි ක්‍රමයක් කියන්න මේ වගේ තැනකට. නිකන් ලාවට බලන් ඕන යම් අගයක් එහෙම ඇහුවොත් එහෙම කරන්න තියෙන හොර ක්‍රමයක් කියන්න. මේකට කොච්චරක් එකතු කරාමද පූර්ණ වර්ගයක් විතර ලියන්න පුළුවන් එකයි ඉන්නේ. එහෙමනම් ඉතින් ඕක මෙහෙම කරමු. මෙන්න බලපන් දැන් නිමල්ගේ වයස කොච්චරද? x කියලා හිතලා x වල සම්බන්ධයක් කරන් සීන් එක දාපන්. ඒ වගේ මේකට කවුරු මේකට ඍණ 28ට කවුරු එකතු කරාමද 10 එන්නේ. ඒක සමානයි 10. කවුරු එකතු කරාමද 100 එන්නේ. සමානයි 100. කවුරු එකතු කරාමද පූර්ණ වර්ගයක් විතර ලියන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ මෙන්න මේ කොටසට කවුරු එකතු කරාම පූර්ණ වර්ගයක් විතර ලියන්න නම් කීයද තියෙන්න ඕනි? 9 බෙදීම 4. උඹලට මැජික්ද මේක? මෙන්න මේක 4 වන කී හොයාගත්තා නම් හරි. මේ තියෙන නියතයට කවුරු එකතු කරාමද පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන් අවශ්‍ය පදය එන්නේ. පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන් අවශ්‍ය පදය කියන්නේ මෙතන තියෙන මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න මෙතන තියෙන්න ඕන 9 බෙදීම 4. ඒක කොහෙන්ද ආවේ කියලා මම දැන් කියන්නේ. මේකට කවුරු හරි එකතු කරාම පූර්ණ වර්ගයක් විදිහට ලියන්න අවශ්‍ය පදය එන්නවා. එහෙම වෙන්නේ k කීයක් වුණාද? අන්න බොහොම ලස්සනට k සමානයි ඇත්ත කතාව 9 බෙදීම 4 ධන 28. මොකද උඹලා කියන්නේ 4 ගණන් පොදුවේ නැත්නම් එකතු කරන්න බෑනේ. තේරුණා කිව්වේ? හරි. මේක 9යි 8 වරක් අත 32න් 2යි 3ක් ඉතුරු කියන්නේ 8යි 3 11යි. තේරුණානේ කතන්දරේ? හරි. මේක නේ 11 එකක් ඉතුරු කියන්නේ 2යි 121 බෙදීම 4යි. එහෙනම් එකතු කරන්න ඕන. ඍණ 28ට එකතු කරන්න ඕන. මෙන්න මේකෙන් නම් කීයද දන්නවද? මෙන්න මේක. එම නිසා මේක ඇති මෙතන ඊට වඩා දෙයක් ඕනේ නැහැ. එම නිසා පූර්ණ වර්ගයක් මම ලියන්නේ පූර්ණ වර්ගයක් ලිවීමට අවශ්‍ය මේ එකතු කිරීමට අවශ්‍ය පදය 121 බෙදීම 4 වේ. ඇත්තට මේක හරි ඉරක් ගහලා වගේ ලස්සනට පෙන්නමු. මෙන්න ක්‍රමයට පිනියමට.
ඒ වගේ මොනවා හරි තැනක මේකට තව කවුරු එකතු වුණාද මෙහෙම වෙන්නේ. ගණන් x කියලා. මුළු මෙසුත් ඔහම තමයි. ඔය හැමතැනම වෙන්නේ තියෙන නිමල්ගේ වයස ඉඩමෙ දිග ගත්ත x මෙහෙම කරගත්තා. ටිකටම අපි කරා ඒ ලෙවල් ගණන් 10කුත් ඇදුවා මතක වෙන බලට. ඒ ලෙවල් ගණන් 10කුත් ඇදුවා අවකලනින් ගණන් 10ක් ඇදුවේ. කතාව පැහැදිලි කියෙන්නේ හරි. මම හිතනවා ඒක ඇති වෙන 121 බෙදීම 4ක් තමයි වෙන්න ඕන. මම ඊට වඩා කතා කරන්නේ මේකට කවුද එකතු කරන්න ඕන? කවුරු එකතු කරන්න ඕනි? මේක එන්න. ඇයි මේක? පූර්ණ වර්ගයක් විදිහට අවශ්‍ය ලියන්න නම් ඒක තමයි තියෙන්න ඕන. ටිකක් ඉතින් මතක් කිරීමක් කරි ගාන උත්තරේ තියෙන බලට එන්නේ උත්තරේ දරබල ගාන 1956 ගාන තමයි මේ හැදුවේ. පැහැදිලි නේ කතාව රයිට්. අපි යන් ඊළඟ ගානට. හරි මම පස්වෙනි ගාන අරන් තිනවා. පස්වෙනි ගාන මම කොටස් දෙකකින් දාලා තිනවා. සුළු කරන්න කියලා එකකුයි තව මගුලකුයි තියෙනවා. හරි කොටස් දෙකක් තියෙන්නේ. මේක සුළු කරන්න අපි කරා වීජ්‍ය භාග කියලා මම වෙනම පාඩමක් කරා. වීජ්‍ය භාග මම වෙනම පාඩමක් කරා. මම නිදහසේ ලස්සනට එනවා මෙහෙම. මේක මම සුළු කරනවා. ෂේප් එකේ මට හිතෙනවා මට තේරෙන්නේ නැද්ද මන් දන්නේ හිතනවා මෙහෙම එකක්. මේක x වර්ග ධන xy පොදු සාධක ගන්න තිබුණා. මම නොගෙන හිටියා. මට හිතුණා දැන් ඕනේ නැහැ කියලා. මේක xy මේක x වෙනවයි මේක y වෙන x. මාරු කරපන් දෙක මතකද කතාව. එහෙනම් මෙතෙන්ට ඍණ ලකුණක් දාලා මෙන්න මේ y වර්ග ධන xy බෙදීම x ඍණ y කරගන්න නම් පුළුවන්. ඔහොනම් පුළුවන්. දැන් එකම හරයනේ. ඔව් එකම හරය. ලවයන් නිකන් සුළු කරන්න පුළුවන්. එහෙමනම් කරන්න ඕනි ගණන් එකම හරය. x ඍණ y පොදුවට. ලවයන් ටික වෙනම සුළු කරමු. මේ තියෙන x වර්ගය ධන xy මෙන්න මේ ලකුණෙන් අනිවාර්යෙන් මේ ලවය කියන ඒකකයක් නේ. ඒක වචනේ ලවය කියන කොටසනේ. මේ හරය සමාන නිසා ලවයන් අඩු වෙන්න ඕනි. මේ ලවය මේක. මේ ලවය මේකේ ලවය මේ කොටස මේ දෙකම මේකෙන් අඩු වෙන්න ඕනි. ඉතින් උඹලට තේරෙන්න ඕන කෙලින්ම ඍණ y වර්ගය ඍණ xy උඹලට තේරුණාද කොන්නෝම? ඔන්නෝම එන්න ඕනි. නැත්තම් වරහන ඍණ මේක වරහන් කරලා දාන්න ඕනේ. එහෙනම් එහෙම දාමුද එක්ක? උඹලට තේරෙන්න තව ටිකක් ලස්සන තේන්නේ. මෙන්න මෙහෙම මම මෙහෙම කරොත් මෙහෙම ඍණ මේ තියෙන්නේ y වර්ග ධන xy මොකද උඹලා කියන්නේ? ඔන්න ඕක ලස්සන. මෙතෙන්ට වරහක් නැති ඕනේ. එතෙන්ට වරහක් ඕනේ. ඍණ ලකුණ කාපු නිසා විශේෂ වරහක් දාමු. නැත්තම් ලොකු බරපතලයක් වෙන වරහ දාන්න ඕනේ. නැත්තම් දෙකටම ඍණ ලකුණු දෙන්න ඕනේ. දැන් පොඩ සීන් කරවපන්කෝ. x වර්ග ධන xy ඍණ y වර්ග ඍණ එල යකෝ මේ මරුවට සෙට් මේ එලට මේක කැපෙනවා මේක කැපෙන්න යන්නේ මේ කියනවා කෙලින් x ඍණ y මම මේ පැත්තෙන් බෝඩ් එක ඉඩ නැතම ඉවතරින් නම් ඒතර මෙන්න මේ කියනවා බලපන් මේ කියනවා මොකද්ද මේ කියනවා මට ගානට උඩ එනවා x වර්ග ඍණ y වර්ගනේ ඒක x ඍණ y දාපන් x ධන y කියලා මොකද උඹලා කියන්නේ පට්ට බෙදීම x ඍණ y එල සීන් කියන්නේ මේකට මේක සීන් වීම අන්තිමට එන්නේ x ධන y විතරයි මේක සුළු කිරීමේ උත්තරේ ඔන්න අන්තිම උත්තරේ තේරුණා නේ කතාව අවුලක් නැහැනේ. හරි ඔන්න ඔහොමයි කතාව. පැහැදිලිද? ඕක තමයි සිද්ධිය. ඊට වඩා ඕනේ අපි ඒව හැදුවා. මේක මොන ක්‍රමෙන් හරි මොන වගේ ගණන් වලට හරි උඹලට එන මේ මට්ටමට අනුව ඉතින් මච්චර දැක්කෙත් නෑ අපි. නිකම්ම කොහොම හරි ඇති. හොඳයි. අතරම හොඳටම රයිට් යමන් ඊළඟ දෙකේ B පාර්ට් දෙනකොට සර් A ධන B බෙදීම A නේ B තුන නම් A පද වලින් B ප්‍රකාශ කරන්න. A එහෙම තියෙන්නේ. A වලින් B ප්‍රකාශ කරන්න රයිට්. මේක දත්තයක් වශයෙන් ගන්න පුළුවන් හරි. කෙලිම මේක දත්තයක් වශයෙන් ගනින් හරස් වැඩි කරමු. මේ තියෙන්නේ A ධන B සමානයි 3 වරක් A ඍණ B මොකද උඹලා කියන්නේ? ඔව් වරහන් ඉවත් කරොත් එනවා A ධන B සමානයි 3යි A ඍණ 3යි B. සජාතිය කරපම් මේක මෙහෙට දාපම් 4යි B සමානයි 2යි A මැජික් උඹලට A වලින් B ප්‍රකාශ කරන්න තියෙන පට්ට B කියලා කියන්නේ A බෙදීම 2යි බං ඔන්න ඔහොම ඊට ගහන්න ඕනේ. A පද වලින් B ප්‍රකාශ කරන්න. B ප්‍රකාශ වෙන්න ඕනේ A පද වලින්. B යුක්ත වෙන්න ඕනේ කියලා කියන්නේ. තේරුණානේ උඹලට මේක හරස් වැඩි කරන අපි දිගට මේ අපි ඔය කලාකල් තියෙන දන්නවා තේරෙනවා නොතේරෙනවා දැන් තේරුම් ගනි ඔන්න කතාව 1959 ගාන පැහැදිලි කියන්නේ 9 ආපු ගානක් මම වැඩි ගානක් නම්බර්ස් මෙච්චර දාන්න ගියේ නෑ මේ ඔක්කොම 100ක් ඇත්ත ඒක පස්සේ කතාව වෙලාවකදී මම කියනවා හොඳ කතාවක් හරි ඊළඟ අවුරුද්දේ ප්ලෑන් එක දඩ ප්ලෑන් එකක් පට්ට දඩ ප්ලෑන් එකක් උඹලට සහයෝගය දීපන් ඒකට කියන දන්න එකට කියලා ඒක සහයෝගය දීපන් උඹලට තේරෙන්න ඕනේ මේකේ මොනවා හරි සිතක් විශේෂයෙන් අර මැත්ස් බැරි වුන් වගේ උන්ට විශේෂ විදිහට මොනවා හරි ටිකක් ගැට ගහලා ඔක්කොම විභාග ගන්න ටික හදලා දාන්න කියපන්කෝ මගේ මොනවත් උගන්වන්නේ පැත්තකින් තියන්න කියපන් විභාග ගණන් ටික අරන් හදන්න කියපන් ගණන් අවුරුදු 20ක ගණන් කියන පිස් දැන් අවුරුදු තියෙනවා දැන් පේනවනේ සතකයක විතර තියෙන සයිස් එකක් එනවනේ මම ඒ ටික කියනකෝ වෙන කතාවක් හරි දැන් උඹලට ඉතින් මෙච්චර තමයි මට කරන්න ඊට වඩා දෙයක් කරන්න අමාරුයි රයිට් දැන් මගෙන් අහන මෙන්න මේ කොටු කරපු එකේ අගය පොඩ්ඩක් ඉඳපන් මටත් තේරෙන්නේ මෙන්න බලපන් මේ කියාගේ 2යි A ධන 3යි B බෙදීම 2යි A ඍණ 3යි B වල අගය අහනව නේද බං ඔව් මේක සමානයි කියලා ඕනනම් ගියත් කමන්නේ මේක සමානයි කියලා පටන් ගමු නැත්නම් මේක පහළ මේකේ මේ බලපන් කතාව මටත් තේරෙන්නේ
මේ ඔන්න බලපන්. මෙයාගේ අගේනේ මේකේ දැන් ගානෙක් කියන එනයින් කතාවක් තිබුණේ. ඔය එනයින්. ඒ කියන්නේ අර උඩේක පාවිච්චි කරපෙන් ගන්න ඕනේ. ඕන්නම් B තියෙන තැනට කවුරු දාන්න පුළුවන්ද? A බෙදීම දෙක දාන්න පුළුවන්. ඕන්නම් A තියෙන තැනට 2යි B දාන්නත් පුළුවන්. අපි දාමු. ඉතින් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. A අසුරෙන් මගෙන් නම් අහන්නේ ගානේ හැබැයි ඒව A පද වලින් B තමයි. එහෙනම් A පද වලින් B හොයනවා කියන එකක් කරන්නත් ඕනේ. A මෙතෙන්ටත් B වලින් දාන්න පුළුවන්. මෙතෙන්ටත් B වලින් දාන්න පුළුවන්. හැබැයි මට හිතෙනවා හරස් වලින් A වෙනුවට ඕන නම් 2යි B දාන්නත් පුළුවන්. එහෙම කරමුද බං? මම මෙහෙමත් ලියන්න. මට මේ දැන් හිතීච්ච දේ මං කියන්නේ B සමානයි A බෙදීම 2 නම් A සමානයි 2යි B නේ ඇත්තටම. මොකටද භාග දාගෙන අපි දැන් කරන්නේ? භාග දාගන්න ඕනේ. A තියෙන තැන් වලට 2යි B දාමු. 2 වැඩි කිරීම 2යි B. ධන 3යි B. මොකද උඹලා කියන්නේ? පට්ට බෙදීම A වලට දාමු 2යි B. 2 වැඩි කිරීම 2යි B ඍණ 3යි B. උඩ සුළු කරොත් උඹලා දැන් 4යි 3යි 7යි B එනවා පේනවද? යට පේනවද උඹලා 4න් 3ක් 1යි B කියලා. තේරෙනවද? B ට B කැපිලා ගිහලා උත්තරේ 7ක් එනවා කියලා. කොහෙන් ගියත් උත්තරේ එනවා. එනයින් තමයි මේ එනයින් කියන්නේ මේකම ආදේශ කරන්න කියලා නීතියක් නැහැ. මේ උඩ ගත් එක පාවිච්චි කරන්න ඕනේ. එච්චරයි. මෙහෙම ආවා තමයි. මට මේ ඕනනම් මට දැන් මෙහෙමත් පුළුවන්. මම ඕන දේ ඉන්ක්‍රිමෙන්ට් හදන්නකෝ. මෙන්න මෙහෙමත් පුළුවන්. මට ඕනනම් B තියෙන තැන් වලට A වලින් දාගෙන යන්නත් පුළුවන්. B තියෙන තැන්ට මම එහෙම හදන්න ඕන. B තියෙන තැන් වලට A වලින් දාගෙන යන්නත් පුළුවන්. 2යි A B වලට 3 වැඩි කිරීම B වලට දාන්නම් A බෙදීම 2. ඔය එහෙමත් හරි. බෙදීම 2යි A ඍණ 3යි B වලට දාන්නම් A බෙදීම 2. ඒත් හරි. දැන් හැබැයි පොදු හරේ ගන්න ඕන. 4යි A 3යි A. 7යි A බෙදීම 2 බෙදීම 4න් 3ක් A බෙදීම 2. උඹලා තේරුණා මේකට මේ කැපිලා මේක ඒත් 7 එනවා. ටිකක් අපරාධි භාග. ඉතින් අර විදිහ කරමු. තේරුණා නේද? ලස්සනයි හොඳයි. ඉතින් ඒක තමයි කතාව 1959. රයිට් යම ඊළඟට. හරි අපි යමු 6 වෙනි ගානට. 6 වෙනි ගාන පොඩි ගානක්. ඊටාම කෙටි ක්‍රමයකින් අගය සොයන්න කියලා තිබුණා. ඔය මට ලියන්න බැරි නම් මෙතන ගාන 1959. මේක 1959 ගාන. හරි. අපු ගානක්. එතකොට ඊටාම කෙටි ක්‍රමයකින් අගය සොයන්න. හරි. මේකෙදි නොඹල මේ සාමාන්‍ය පොඩි දේවල් ආයතර සාධක කොටසක් ඇත්තටම එන්නේ. මේ වගේ තැනකදී අපි වැඩි හිතන්නේ නැතුව පොදු සාධකේ ගමු පොදුවට. 22 බෙදීම 7 අපිට වෙන හුරුයිනේ ගේමක් නැතුව 4.63 වර්ගය ඍණ 2.37 වර්ගය. දශම කෑලි උඹලට එනවා සාමාන්‍යයෙන් හොඳට. මේ තියෙන්නේ 22 බෙදීම 7 මේ වර්ග දෙක අන්තරය දාන්න ඕන කියලා කියන්නේ. ඊටාම කෙටි ක්‍රමයකින් ඕක ගුණ කර මගුල් නටවන්න එපා කියලා කියන්නේ. ඒක තේරෙන්න ඕනේ මේ වගේ සාමාන්‍ය සිද්ධි. එතකොට මේ තියෙන්නේ 4.63 ධන කියලා ගමුකෝ අපි ධන 2.37. මොකද උඹලා කියන්නේ අනිත් එක ලියන්න පුළුවන් 4.63 ඍණ 2.37. මම නිකන් දශම අඩු කරන එකත් එක පිළිවෙලට කියන්නකෝ බලන්න. කොහොමද දෙන්නේ කියපන්. 22 බෙදීම 7යි ඇත්තම කතාව මෙන්න මේ ටික එකතුව. මේකයි මේක තුන 10යි. 10යි 10න් බිඳුවයි කියමුකෝ. මෙතන 9ක 10න් ආයෙත් 10න් බිඳුව කියන්නේ බිඳු දෙක ඉන්නේ. මෙතන එනවා 6 1යි 7යි. උඹලට තේරෙනවා මෙතන ඇතුලේ ඉන්නේ 7 ඇත්තටම. ඔන්න ඔහොමයි. තේරුණානේ කතාව. පැහැදිලි කිව්ද? මේකෙන් මේක අඩු කරන දශම තිත කෙලින්ම තියෙන්නේ. මෙතන එනවා 6ක් එනවා. 13න් 7ක් normal නේ. මෙතන එනවා එතකොට 5න් 3ක් කියන්නේ 2යි. මේකෙන් මේක කියන්නේ 2යි. දශම ඕනේ දශම අඩු කරන දශම තිත කෙලින් තියෙන පහලට අඩු කරන්නේ. පැහැදිලි නේ උඹලට කියන්නේ හරිනේ 13න් 7ක් 6යි 5න් 3ක් 2යි 4න් 2ක් 2යි හරිනේ මේකට මේක කැපිලා මේකට මේක කැපිලා එතකොට ඇත්තටම එන්නේ 2.26 වැඩි කිරීම 22 22 වරක් චක්‍රයෙන් ගුණ කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් ඉතින් ඔය වගේ තැනක ඉරක් වගේ ගහලා ලස්සනට මෙහෙම ගත්තා නම් හරි හැබැයි නිකන් මේක ගුණ කළා දාමු මෙහෙම ගුණ කරන එක හොඳයි මම හිතන්නේ සාමාන්‍ය ගුණ කිරීම කොහොමද දෙවර චක්‍රෙම ගුණ කළා දාමු වැඩි හිතන්න දරබඩ ගාස් 12න් 2 එකක් ඉදිරිය 4 1යි 5යි දෙවර 2 4යි හරි නේද බං කියන්නේ හරිනේ මෙතන ආයි ඒකම නෙන්නේ 2යි 5යි 4යි එකතු කරමු 2යි 7යි 9යි 4යි එතකොට දශම ස්ථාන ගණන් කරලා තියන්න මේකේ බිඳුවයි මේක 1යි 2යි දශම ඔන්න ඔහොම තියෙන 47යි එහෙනම් මේකේ ඉන්නේ 49.72යි 2යි ඔක තමයි ගාන පොඩි ගානක් නිකන් මට ඕනකම තියෙන පොඩි ගානක් කියන්නේ එතන වෙලාවේ ප්‍රශ්නයක් මයි අපිට ආයෝ ඔක වෙලාව හොඳට තිබ්බනම් හොඳ කිරි ප්‍රශ්න තෝගේකුත් දාලා කරනවා ජ්‍යාමිතියට මම අත නොගහ හිටියේ ජ්‍යාමිතියට අත ගැහුවොත් ජ්‍යාමිතියට අත ගහනවා හරියට අත ගහනවා වැඩකට අත ගහනවා හරියට අත ගහන්න ඕනේ නැත්නම් ඒක නොකර ඉන්න ඕන ජ්‍යාමිතිය ශීඝ්‍ර පුනරීක්ෂණ කියන්නේ නැතුව මම නෝමල් විදියට
පුනරීක්ෂණ පාරක් එක්ක අමුතු වැඩක් කරන්නත් හිත හිතින්නවා. ඉදිරි කාලේ බලමු මයි කියන්නම් හරි. එතකොට උඹලා මේ වෙලාවේ රටේ තියෙන ඒ වගේ හිත හිතින්න කිව්ද බෑනේ දැන් ඉතින් රටේ දැන් ප්‍රශ්න හිතලම දැන් ඇති වෙලා තියෙන ඔක්කොම හෙම්බත්තලා ඉන්නේ. මට ගත්තත් මේ උද්‍යෝගයෙන් වැඩක් කරන්න බෑ මේ අපි කාටවත් බෑ උඹලට ඒක බැරි වෙලා හරියන්නේ උඹලා බලෙන් හරි වැඩ කරන්න ඕන. මං හිතන්නේ උඹලගේ දෙමව්පියෝ ඇතුළු ඉතින් අපි කාටවත් එම් හිත නිදහසේ එහෙම නින්දක් මං හිතන්නේ දන්න කාලෙකවත් නග කාලේ මාසයක් දෙකක් තුනක් ඔක දැනගත්ත දවසින් ඉඳන් ප්‍රශ්නේ මේ අති භයානක තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඒකේදී ඉගෙන ගත්තේ නැතුනොත් මොනවත්ම කරන්න හම්බෙන්නේ. ඉගෙන ගත්තොත් මොනව හරි කරන්න පුළුවන්. උත්තරේ ඕකනේ. ඒ නිසා ඒක හරියට කරන්න ඕනේ. ඉතින් මේක සතුටින් කරන වගේ පිරිසක් ඉන්න බව හොඳට පේනවා. ඒක මේකෙන් කරන්න හරි. ඔන්න 6 වෙනි ගාන ඉවරයි. 1959 ගාන. අපි යමු ඊළඟ ගානට. හරි අපි යමු 7 වෙනි ගානට. මේ බලපන් 7 වෙනි ගාන. 7 වෙනි ගාන දුම්රියක් කිලෝමීටර් 120ක දුරක් විනියත වේගයෙන් ගමන් කරයි. ඔය වේගය සමාන දුර බෙදීම කාලය උඹලා දන්නවා. කොහොමත් උඹලා දන්න වේගය කියන්නේ දුර අරන් කාලයෙන් බෙදුවම එකනේ. ඒක නොදන්න කවුරුත් මෙතන නැහැ. මේ ගමන් කරයි. වේගය පැයට කිලෝ අපි වර්ගජ ප්‍රකාශන උඹලා මතකනේ වර්ගජ ප්‍රකාශන වගේක් අපි කරේ වීජ ප්‍රකාශනත් එක වර්ගජ ප්‍රකාශනේ. මේ සමීකරණ ඒ සෙට් එකනේ මෙයන්නේ. වේගය පැයට කිලෝමීටර් 10කින් අඩු වෙන්නේ නම් ගමන සඳහා ගත වන කාලය පැයකින් වැඩි වේ. මොකක්ද එකක් තියෙනවා මට තේරෙන්නේ නැහැ. නිමල් ළඟ අච්චරක් ඇත කමල්ට දීයද කමල් අච්චරයි දෙගුණේ මෙච්චරයි දෙගුණේ කියලා යන්නේ ගන්න. හරියට ලස්සනට ගත්තා බැලන්ස් කරලා දරස් කරලා සමීකරණ ගත්තා. මම ඒ වගේ හින සෙට් එකක් කරන් උඹලට මතක නම් ඒ වීඩියෝ එක පොඩක් ෂේප් එකේ ආයෙ මතක නැත්නම් හොයාගෙන හරි බලලා මොකද්ද කියලා බලලා ඒ ටික හොඳට එතන අර මම අර සෙට් එකක් කරන් වීජය සම්බන්ධ ගොඩක් ලිව්වා. මෙහෙමයි වෙන්නේ කියලා නිමල් කමල් වයස් කියා නම් මම හින විකාර ගොඩක් කරා ගණන් ටිකත් ඔක්කොම අපි හැදුවා ඕලෙවල් ගණන් ටික. ඒ නිසා මම මේ වගේ ගණන්ට සෙට් එක නැවත වතාවක් කියන මේ 1995 ආපු ගාන අපි 2000න් උඩනේ හැදුවේ ඔක්කොම ටික. එතකොට දුම්රියක් කිලෝමීටර් 120ක දුරක් විනියත වේගින් කතන්දර දෙකක් මේ කියනවා නේද? මම උඹලට කිව්වා හැමතිස්සෙම රූපයක් ඇදපන් කියලා. රූපයක් ඇදපන්. අපි ඔය හැමතැනම කරනවා. ඒ ලෙවල් ගානක් වුණත් ෆිසික්ස් වුණත් කෙමිස්ට්‍රි වුණත් මොන වුණත් පොඩි කතන්දර දෙකක් කරලා පටගාලා පොඩි රූපයක් ගහුණා හරි. ඒකේ දත්තර ටික පට ගාලා ලකුණු කර යනකොට ආයි ගාන කියවන්න යන වෙලාවත් අඩු වෙනවා. රූපමය වශයෙන් ඇඟ ඇතුළටත් යනවා. ඕක තමයි විශේෂත්වය. මෙන්න මෙහෙම 120ක දුරක් V වලින් යනවලු එච්චරයි. ඊට පස්සේ 120ම වීරින 10න් යනවලු මොකද්ද කාලේ වෙනස් වෙනවලු මටත් තේරෙන්නේ නැහැ. කොහමද කතා දෙකක් යනවා. උඹලට තේරෙනවනේ මේක ඇතුලේ කතා දෙකක් යනවා කියලා. කතා දෙකේ සම්බන්ධයක් නේ මොකක් හරි දැන් ගන්න තියෙන්නේ. 120ක දුරක් විනියත වේගෙන් ගමන් කරයි. පැයට කිලෝමීටර් 10කින් අඩු වුණා කියලා. වීරින 10නේ එතකොට අඩු වුණා නම් ගතවන කාලයේ පැයකින් වැඩි වෙයි. මම ඒක එච්චර ලකුණු මේක ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කාලයන් ගැන නේද මේගොල්ලෝ සම්බන්ධ කරන්නේ. කාලයන් මොකද්ද සම්බන්ධයක් මම ක්‍රම දෙකකට ඕනනම් හදන්නම්. කාලයන් ගැන සම්බන්ධයක් කරනවා නේද? මම කාලයන් දෙක T1 T2 කියලා දාගත්තා. පස්සේ මම බලෙන් ඇවිල්ලා මම ඒකට සෙට් වෙනවා මෙහෙම. මේ විලාවේ ගත වන කාලය කොච්චරද? වේගය කියන්නේ මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය නේද? ඇත්තම කතාව 120 බෙදීම T1 කිව්වොත් හරිද? උඹලට තේරෙනවද T1 කියන්නේ 120 බෙදීම V කියලා ලියන්න පුළුවන් නේද? මේ පළවෙනි කතාවට. ඇත්තටම දෙපැත්තට අරන් දෙකින් යමු. අපි යමු පළමු ගමන්ට කාලය T1ද දෙවෙනි ගමන්ට කාලය T2ද ලෙස ගමු. කවුරු තර්ක කරයි පළමු ගමන්ට කාලය T නම් දෙවෙනි එකට කාලය T දන 1 වේ ලෙස ගමු. හරියටම හරි. එහෙම ගනි. මම එහෙමත් අරන් හදන්න. මන් දෙන්න දෙකක් කියලා අරගෙන ඒ දෙන්නගේ සම්බන්ධ වෙනම ලියන්නම්. තේරුන්නේ නැහැ තාම. මේකෙදි උඹලට ලියන්න එලෙසම මම ලියන්න මෙහෙම එලෙසම ආයි වැඩි එලෙසම T2 මට ලියන්න පුළුවන් නේද? දුර වෙන්නම් 120යි බෙදන්න ඕනි වීරින 10යි. මොකද උඹලා කියන්නේ ඔන්න ඔහම ලියන්න පුළුවන්. මෙහි මෙන්න මේ වගේ කතා මෙහි මට ලියන්න පුළුවන් ෂුවර් එකටම ඇත්තම කතාව මේ බලපන් මොකද කලින් තිබුණු කාලයට වඩා දැන් මෙන්න මේ T2 කියන කාලේ වැඩිලු. ඒ කියන්නේ ඇත්තම කතන්දරය T2 සමානයිලු T1 නෙමෙයි බං. T1 මේකට සමාන වෙන්නේ නැහැ. මේ කාලේ මේකට සමාන වෙන්නේ නැහැ. මේ කාලේ මේකට වඩා පැයකින් වැඩි. මේකට වඩා මේකට වඩා පැයකින් වැඩි. එහෙනම් මේකට තව එකක් එකතු කරන්න ඕනේ. මේකයි මේගොල්ලෝගේ සම්බන්ධය. උඹලට තේරෙනවද කතාව? දෙන්න වෙනම නිදහසේ ලියලා උන් දෙන්නගේ සම්බන්ධය දරස් කරලා ලියුවා. ඒක ASCII වීගේ සමීකරණයක් ගන්නවා. T2 කියන්නේ උඹලට තේරෙනවා නම් 120 බෙදීම v ඍණ 10. මම තව ක්‍රමයකට හදන්නම්. ඒක T1 කියන්නේ 120 බෙදීම v ධන 1. ඔන්නෝම ලියන්න පුළුවන්. මෙහි මෙන්න මේ ගණිතමය සම්බන්ධය තියෙනවා කියලා ඕක ASCII දීලා තියෙනවා. අර කාලේ මේකට වඩා එකකින් වැඩි කියලා. මම හෙන්න සෙට් එකක් කරා වීජීය ප්‍රකාශන මට මතකයි වර්ගජ ප්‍රකාශන මොකක් හරි මට වීඩියෝ මතක නැහැ කොහොමද ඒකදී අපි කතා කරා. ඒකේ අරන් ඒ ටික හදපන්කෝ. මේ වගේ තැනකදී නිදහසේ කාල දෙක අරන් ඔන්න දෙන සම්බන්ධ කරමු. එහෙමත් හරි. මම මුලින්ම මම දෙවෙනිකෙන් පස්සේ කියන්න.
දැන් මේකෙන් v හොයපන්. මේ මොකද්ද මේ v ගේ වර්ගජ සමීකරණයක්. මේනේ v ගේ වර්ගජ සමීකරණයක්. මේ v ගේ වර්ගජ සමීකරණයක් මරු අපි දන්නවා. v හොයන්න ඕනේ. එහෙනම් ගෙනෙන් කුසල මෙහෙට අපි දැන් හිමීට හදමු බලන්න. මෙන්න කතන්දරේ හරි. දැන් එහෙනම් මේක මෙහෙට ගියමු. මේ තියෙන 120 බෙදීම v ඍණ 10. මම දිගට හදන්න ඍණ 120 බෙදීම v සමානයි 1යි. දැක්කද උඹලා 120 ගණන් පොදුවට 120 පොදුවට ගන්න ගමන් මේකෙන් ගණන් v වරක් v ඍණ 10ත් පොදුවට අන්න එතකොට උඩ එනවා v ඍණ v ධන 10. උඹලා දැක්කත් දන්නේ v ඍණ 10 ඔන්න වරහණක් තියෙනවා. අනිවාර්යෙන් වරහණක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් වරහණක් තියෙන්න ඕනේ. නැත්තම් කෙලවෙනවා. තේරෙනවද උඹලට කියන්නේ මේකට මේ වගේ ඒවා v 120න් ගත්තනේ පොදුට 1යි. ඍණ මේකට මේ වගේ ඒවා v ඍණ 10 ඒක වැඩි කරන්න v ඍණ 10 ඍණත් එක්ක යන්න ඕනේ. ඍණ v ඍණ 10. තේරුණා නේද කතාව? දැන් ෂේප් එකේ ඇතුලේ වැඩි කරපන්. එතකොට එනවා 120 මේක v කැපිලා ගිහිල්ලා වැඩි කිරීම 10. දැක්කද උඹලා කතාව ධන 10 බෙදීම v වරක් v ඍණ 10 මැජික් ද උඹලට ඔන්නෝම ගන්න පුළුවන්. තේරුණා නේද කතාව? හරි. දැන් කෙලින්ම හරස් වැඩි කරලා v ගේ වර්ග සමීකරණය හදාගමු. v වර්ග ඍණ 10යි v සමානයි 1200 බං ගෙනෙන් උසලා මේ පැත්තට v වර්ග ඍණ 10යි v ඍණ 1200 සමානයි 0යි. මොකද උඹලා කියන්නේ? තේරුණාද මං කියපු කතාව? 10 හැදෙන්න 1200 චක්‍ර දෙකක් අල්ලන්න ඕන. මටත් චක්‍ර දෙක ක්ලික් වෙන්නේ නැහැ වගේ පේනවද කියන්නේ 1200 නේ. 3 අරක් 4 12 නේ 30යි 40යි ගත්තා නම් හරි. ඍණ 40යි ධන 30යි. පොඩ ක්ලික් උන්නේ නැහැ නේ. ඔය ක්ලික් උන්නේ නැහැ. මටත් ක්ලික් උන්නේ නැහැ කියමු. අපි දඩ බඩ ගාලා ක්‍රමීට මියන්ද මේ වගේ වෙලාවට ක්‍රමීට මියන්ද බෙදපන් දෙකෙන් බෙදුවොත් 600යි. බෙදපන් දෙකෙන් බෙදුවොත් 300යි. බෙදපන් දෙකෙන් 150යි. බෙදපන් දෙකෙන් 75යි. බෙදපන් තුනෙන් 25යි. බෙදපන් පහෙන් 5යි. චක්‍රය මොකක්ද දන්නවද? මම අර කියපු චක්‍රය. දැන් කොහොම හරි මේකෙන් මෙහෙම කරලා අල්ලන්න වෙන කරන්න දෙයක් නැහැ. මෙතන එන්නේ 3 වරක් 2 6යි 6 වරක් 5 30යි. මෙතන එන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 5 40යි. ඒ කියන්නේ 40යි 30යි තමයි කතාව. ඍණ 40යි ධන 30යි. v වර්ගයේ ඍණ 40යි v ධන 30යි v ඍණ 1200 සමානයි 0. මොකද උඹලා කියන්නේ v ගණන් පොදුවට v ඍණ 40 ධන 30 ගණන් පොදුවට v ඍණ 40 සමානයි 0යි. අන්න එනවා v ඍණ 40 වරක් v ධන 30 සමානයි 0යි. ඒකෙන් අර උඹලා පිළිවෙල ලියපල්ලා v සමාන ලියන්නේ නැහැ. ඒක v සමානයි 40 හෝ v සමානයි ඍණ 30 එනවනේ. ඍණ 30 එනවා. මේක වෙන්න බෑ උඹලා මෙහෙම දාන්න බෑ. v ඍණ v එන හැක. එම නිසා v වල අගේ සමානයි 40යි. kmh ඍණ 1 පැයට කිලෝමීටර් 40යි v වලගේ v හිගේ වේගය නියත වේගය මෙච්චරයි. ගොඩනගන්න සමීකරණේ හරි. මේ සමීකරණ ගොඩනගුවා ඒක හරි. ඇත්තටම සමීකරණෙන් ඉරි ගහලා සෙට් කරගන්න මෙතෙන්ට අවස් කරනවා. මෙතෙන්ට ඉරි ගහලා ඊට පස්සේ මේක සීන් කරත් හරි. තේරුණා නේද කතාව? මේ වගේ අපි ගත්ත කලින් අපි හැදුවා කලින් හොඳ පොඩි ගාණක්. ඒක ලොකු ගාණක් නෙමෙයි. හොඳ ගාණක් ඒක. ඍණ 30 ගන්න බෑ. v ඍණ වෙන්න බෑ. ඍණ වෙනවා කියන්නේ ඉස්සරහට යන එකක් නේ. ඔක න v ඍණ කියන්නේ අනිත් පැත්තට යනවා. අපි ඉස්සරහා 120 ගමන තියාගෙන අනිත් පැත්තට යන්නේ නැහැ නේ. ඒ නිසා v ඍණ වෙන්න බෑ. උත්තරේ වෙන්නේ 120 මේ 40. තේරුණා නේද උඹලට? ඒක තමයි කතාව. එතකොට මේක මෙහෙම ගන්න නැතුව අපිට ගන්න බැරිද? පුළුවන්. ඇත්තම කතාව මේකේ t1 t2 ගත්තේ මම නිකන් බොරුවට. එහෙම ගන්න නැතුව නම් මෙහෙමත් කරපති. මෙතෙන්ට යන කාලයන් දෙක අපි හොයමු. මේ කාලය මොකද්ද? මේ කාලය වෙන්නේ 120 බෙදීම v. මේ කාලය වෙන්නේ 120 බෙදීම v ඍණ 10. නිකාම් මේ දෙක සමාන කරමු. අරක වැඩිලු එකක්. ඒක වැඩිලු එකක්. ඒ කියන්නේ 120 බෙදීම v ඍණ 10 සමානයි 120 බෙදීම v ධන 1. මොකද මේක මෙයාට වඩා එකක් වැඩි. මෙයාගේ යන්න මේකට තව එකක් එකතු කරන්න ඕනේ. ඉතින් මේකෙන් තාත් පහළට ඵලයන්. අපි වැඩි හිතන්නේ නැතුව ගත්තාම හරි කාලයන් දෙක වෙන වෙනම දාලා ඒ දෙක ටක්කලා සමාන කරා. පළමු කාලය, දෙවන කාලය නැත්නම් මේක t කියලා ගත්තොත් මේක t ධන එකක් වෙනවා. ඒ වගේ මොකක් හරි ගත්තා නම් හරි. ඒ වගේ ලාට t ධන එක වගේ ගන්න නැතුව ඕන නම් වෙන t1 t2 කියලා දෙක සම්බන්ධ කරත් හරි. තේරුණා නේ කියන්නේ? හොඳ පොඩි ගානක් හොඳ ගානක්. ඉතින් ඒකෙන් මම හරි මේකක් ගනින්. ටික වේගෙත් වැඩි වන්දන බෝඩ් එක තනි බෝඩ් එකකින් තමයි ඉක්මනට හදලා දැම්මේ වේගෙන්. එතන මේ වර්ග සමීකරණ හරියට අපි කරපු වර්ග සමීකරණමයි තියෙන්නේ. හරි. එච්චරයි අපි යමු එන ඊළඟ ගානට. හරි. අපි යමු 8 වෙනි ගානට. 8 වෙනි ගාන සමගාමියක් අකුරු 3 සමගාමියක් සාමාන්‍යයෙන් එනවා ටික අඩුයි. මම හැබැයි අපි සමගාමී වලදී අකුරු 3වත් හැදුවා. නමුත් එන්න පුළුවන් මේක බොහොම සරල සිද්ධියක්. අකුරු 3 සමගාමයක් කියන්නේ විහිළුවක්. මෙතන AB සමීකරණයක්, මෙතන AC සමීකරණයක්, මෙතන ABC තුන් දෙනාගේම සම්බන්ධයක්. එතකොට තව AB එකක් තිබුණා නම් වැඩේ ගොඩ. නැත්නම් තව AC එකක් තිබුණා නම් වැඩේ ගොඩ.
මෙතන හැබැයි 3ක් තියෙනවා. මේ 3 දෙනාම ඉන්නවා. මේකෙන් අපි මෙහෙම කරමුද? මම නිකන් හිතලා කියන්නේ මටත් එහෙම තේරෙන්නේ නැහැ. දැන් මෙතන AB සම්බන්ධයක් තියෙනවා. අපි ප්ලෑන් කරලා තවත් AB සම්බන්ධයක් ගමු. ඒකට C අයින් කරගන්න ඕනේ හැබැයි. ඔව් C අයින් කරගන්න ඕන. ප්ලෑන් කරලා අපි තව AC සම්බන්ධයක් ගමු. ඒකට අපි B අයින් කරගන්න ඕනේ. පුළුවන් ඒකත් කරන්න. B අයින් මේ AC සම්බන්ධයක් මෙතන තියෙනවනේ. B ඕනනම් අයින් කරගන්න පුළුවන්. මේ 1යි 3යි පාවිච්චි කරලා B අයින් කරොත් මෙතන AC එකයි එතනින් එන AC එකයි සීන් වේදරස් ගාලා. මොකද උඹලා කියන්නේ? නැත්තම් මෙතන AB ඉන්නවා මෙතනින් මේකෙන් උඹලා C අයින් කරගත්තොත් ඒතර AB සම්බන්ධයක් මෙතනත් එකක් තියෙනවා අතන C අයින් වුණා තව එකක් තියෙනවා. වැඩි කොට. කැමති එකක් කර මටත් එහෙම ලොකු දෙයක් තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් උඹලා හිතන සමීකරණයක් එකතු කරන එක හොඳයිද අඩු කරන එක හොඳයිද? එකතු කරන එක හොඳයි. ලකුණු පැටලෙන්නේ මාරු වෙන්නේ නැහැ. නමුත් අඩු කරනවා නම් හරියට වරහන දාලා අඩු කරන්න ඕනේ. අපි ඔය කතා කරන්නේ. එහෙනම් මෙහෙම කරමු. දැන් ලකුණු මාරුවට තිබුණොත් මේ එකතු කරන්න පුළුවන්. අපි එහෙනම් මෙහෙම කරමු. මේ දෙක පාවිච්චි කරලා B අයින් කරලා AC සම්බන්ධයක් හදාගමු. නැත්නම් මේක දෙකෙන් වැඩි කරලා අඩු කරලා AB සම්බන්ධයක් හදාගත්තත් හරි. මට එකතු කරන එක හොඳ නිසා මට හිතෙනවා මෙහෙම. එක සමීකරණයට අපි එකතු කරමුද තුන සමීකරණ දෙකෙන් වැඩි කරලා මොකද උඹලා කියන්නේ? ඒතකොට මෙතෙන්ට 2B මෙතෙන් 2B කැපෙනවා කියලා මම මේ කතා කරන්නේ. A කියන්නේ A ඍණ 2B මම තුන්වෙනි සමීකරණ දෙකෙන් ගුණ කරලා තමයි එකතු කරන්නේ. දෙකෙන් ගුණ කරලා 2A ධන B ධන C දැක්කද උඹලා කතාව? ඒක සමානයි මේක 9යි 9 ධන 8 වර 2 16යි. මොකද උඹලා කියන්නේ ඒකත් හරිනේ. දැන් වරහන් ඉවත් කරොත් මේ A ඍණ 2B ධන 4A ධන 2B ධන 2C සමානයි 25. මම ඉතින් උඹලට වැඩිපුර තේරෙන්නේ නැත්නම් ඔක්කොම ටික මෙන්න මේකට ඒක කැපෙන තමයි මම ඒ දෙක කරේ අතන. මේකයි කියන්නේ 5A. මේක 2C සමානයි 25යි. හොඳ සමීකරණයක්. ඔන්න කතාව. AC සමීකරණයක් තවත් AC සමීකරණයක් මෙතන තියෙනවා. ලස්සනට මේකෙන් මේක අඩු කරන්න හරි. ආයි වැඩි විස්තර ලියන්නත් ඕනේ. උඹලට තියෙන 2C අයින් කරන අඩු කරන්න ඕනේ. 4ෙන් අඩු කරමු 2. අඩු කරන රොක ලිව්වත් කමන්නේ. 5A ධන 2C වලින් අපි අඩු කරමු. A ධන 2C සමානයි 25න් අපි අඩු කරමු 9ක්. තේරුණා නේද බං? පැහැදිලි මේක නම් කෙලිම සුළු කළ දාමු 2C කියවෙනවා. එතන 4C එනවා. 4C සමාන මේකෙන් මේක අඩු කරොත් 16යි. කියන්නේ C සමානයි 4යි. මං කොටු කරලා උඹලා කොටු කරන්න එපා. උත්තරේ 4 C වලගේ. පැහැදිලි නේ කියන්නේ? අපි ෂේප් එකේ දෙකට ආදේශ මං වැඩි මේවා කියන එක අපි ඔක්කොම කතා කරා හොඳට. දෙකට ආදේශ කරොත් A ධන 4 වර 2 8යි. සමානයි 9යි. 4 වර 2 8නේ. හරිනේ. හරි. A සමානයි 1යි. එච්චර. තේරුණා නේද? අපි ආදේශ කරමු එකට ආදේශ කරන්න මම එක සමීකරණයට ආදේශ කරොත් මට එනවා A කියන්නේ 1යි ඍණ 2යි B සමානයි 9යි. 2යි B සමානයි ඍණ 8යි. B සමානයි ඍණ 4යි. පොඩි විතර හරි සැකයක් මේක ඉරි ගහන්න ඕන. කොටු කරන්න එපා මම ඔයාලට උත්තරේ පේන්න ඕනේ නිසා කොටු කරේ. ඕනම් අපි ඉතින් පොඩි සැකයක් වතුනේ ආදේශ කියලා බලපන්. 2යි 2න් 4ක් දෙකෙන් මේකේ පොඩි වැරද්දක් වෙලානේ බහන්න හොඳ වෙලාවට මර කෙලියක් වෙලා තියෙන්නේ. ඒකට බලමු මට ලොකු වැරද්දක් වෙලා වගේ මට පේනවා 2යි 2න් 4ක් කියන්නේ ඍණ 2යි නම් වැරදි මේක නම් වැරදි පුතෝ. කොහේ හරි වැරද්දක් වුණා. රෙකෝඩින් අයින් කරන්න ඕනේ. හොඳයි මේ වැරද්දත් අපි ඇත්තටම අල්ලගා ඔන්න බලපන් මටත් කොහෙද වැරදුනේ කියලා. ඒක හොඳ සැලකිලිමත් වෙන්න ඕන තැනක්. ඇයි වැරදුනේ අපිට එතන? ඇයි වැරදුනේ අපිට? බලමු දෙටක් ගාලා. ගාන හරියට බලන්න ඕනේ යන්නේ ඊළාට. A ඍණ 2B සමානයි 9යි. A ධන 2C සමානයි 9යි. 2A ධන B ධන C. 2A ධන B ධන C සමානයි 8යි. ඔව් එකට එකතු කරා 3 දෙකෙන් වැඩි කරලා. එතකොට එන්නේ 5A ධන 2C සමානයි 16යි 9යි 25යි මේක හරි. 4ෙන් අඩු කරා 2. 4ෙන් 2 අඩු කරොත් 4යි A සමානයි 16යි. C හරි. එතකොට C හරි. C ගිහින් ආදේශ කරා 2ට. එතකොට 8යි කියලා කියන්නේ 1යි. ඒකත් හරි. ඊළඟට මම ආදේශ කරා 1ට ගිහිල්ලා 1ට ආදේශ කරොත් A වෙනට 1 දැම්මා. 1යි ඍණ 2යි B සමානයි 9යි. 2යි B සමානයි ඍණ 8යි. B සමානයි ඍණ 4යි. දැන් ඒක නැවත මේකට දැම්මොත් නිකන් දාලා 2යි ඍණ 4යි ධන 4යි. ධන 4යි සමානයි 8 වෙන්නේ නැහැ. මොකද්ද බං මේ ප්‍රශ්නේ ආයෙසරයක් ආවනේ. අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු.
හරි අන්න බලපන් බරපතල වැරද්දක් යකෝ මට දෙසරයක් වැරදුනා ගාන. දෙසරයක් මම නම් වැරද්ද අල්ලගත්ත මේ කැමරා මම දැන් මේ වීඩියෝ කට් කරන්න යන්නේ එතන අයින් කරන්න යන්නේ වැරදිච්ච එක මම එහෙමම තියෙනවා. මේ බලපන් මගේ නොසලකිල්ල කොච්චරද කියලා. ඔන්න බලපන් වැරද්දක් වුණා. ඒක මම හොඳ වෙලාවට මට මේක චෙක් කරන්න හිතුනේ. නැත්තම් ලොකු වැරද්දක් කරනවා මෙතන. උඹට අහුණාද වැරද්ද? මේ බලපන් වැරද්ද පට්ට නුගොන් වැරද්දක් නෙමෙයි. මේකෙන් මේක අඩු කරා මේ යකෝ 4යි A වෙන්න ඕනේ. මං 4යි C නේ දාලා තියෙන්නේ. ඒක වැරදි C කැපෙන්න ඕනේ. කතාව හරි. ඒක වෙන කතාවක්. ඉතින් නමුත් ඒවා සැලකිලිමත් වෙන්න ඕනේ. අත්වැරදීම් කියලා ඒවා අයින් කරන්න බෑ. මේ A තමයි 4 වෙන්නේ. අනිවාර්යයෙන් මේ තමයි 4 වෙන්නේ. තේරෙනවනේ කිව්ද? හරිනේ ඒක පැහැදිලි. අය ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒකට හරි ලොකු වැරද්දක්, ලොකුම ලොකු වැරද්දක්, බරපතල වැරද්දක්. නොසලකිල්ලෙන් බෑ වැඩක් කරන්න. සැලකිල්ලෙන් කරන්න ඕනේ. මට සම්පූර්ණයෙන් වැරදුනා එතන. හරි. ඒක අවුලක් නෑ. දැන් තේරෙනවනේ. හරි. අපි දැන් ආයෙ දෙකට ආදේශ කරමු. දෙකට ආදේශ කරොත් ඇත්තම කතාව මම ඉක්මනට අලුත් කරලා ගන්න නැත්නම් අපරාධ විලාව දෙක ඒක හොඳ දෙයක් වුණා ලොකු දෙයක් වුණානේ. හරි. එතකොට දැක්කනේ වැරද්දක් වුණාම ආයෙ වැරද්ද චෙක් කරන්න ගියාමත් ආයෙ වැරද්ද වෙනවා. දැන් දෙසරයක් ලස්සනට නේ සමගාමියක් වෙන්න බෑනේ. ඒ පටපට ගාලා අපි හිතින් අඩු කළා දාන්නේ. එහෙනම් ටිකක් සැලකිල්ලෙන් ගන්න ඕන වරහන් මේව දාලා ඉවත් කරලා ගත්තා නම් තවත් හොඳයි. මොනවා හරි අත්දැකීම් ටිකක් ගනින් මම සාමාන්‍ය උඹලට අර සමගාමී වලට අගයන් ආව ඒ දවස්වලත් මම ආදේශ කරවත් බැලිවේ නෑ එච්චර මම ගණන් ගත්තේ නෑ මට අද නිකන් හිතුණ කෝකටත් ඒතර හදිස්සිය ඔහොම එකක්වත් පොඩ්ඩක් ආදේශ කර බලපන් හරිනම් ගැලපෙන්න ඕනේ හරි දැන් ඇති අපි එක නවතමු දැන් මම යන්නම් එකට ඔව් මම එකට ගියොත් උඹලට දැක්කද A වලට දාපන් 4 4 ඍණ 2යි B සමානයි 9යි ඇත්තම කතාව 2යි B සමානයි ඍණ 5යි නේද බං ඔව් එහෙනම් B සමානයි ඍණ 5 බෙදීම 2යි ඔන්න ඔහොමයි එන්න ඕනේ. B ට භාගාගයක් එන්නේ භාගාගෙන් එන්න පුළුවන් නේ. හරි. ඊළඟට ආදේශ කරමු අපි තව A B C නේ හොයන්න ඕනේ. දෙකට ආදේශ කරමු. එතකොට එනවා 4 ධන 2යි C සමානයි 9යි 2යි C සමානයි 5යි C සමානයි 5 බෙදීම 2යි බං භාගාගයක් එන්නේ. ෂුවර්ද බං? ඔව් මටත් ෂුවර් නෑ ඉතින්. ආදේශ කරලා බලමුද? බලමු අනිවාර්යෙන් බලමු. දැන් නම් කොහොමද බලමු. දැන් මේ බරපතල වැරදීමක් වෙච්ච නිසා දැන් මෙන්න මේකට ෂේප් එකේ දැන් උත්තර ටික තමයි ඊට ගහපන් හරි. ඒට දාපන් 2යි එකෙන් උතර 8යි. මේක කියන්නේ ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2යි මේක ආයිලනිය කොහොම මේක කැපිලා ගියාම 8 එනවා ගන්නට මේ 8 එන්නේ. තේරුණේ? මේවර දාන්න ඕනේ ඉතින් ලොකු එකට දැම්මනේ ඇතිද? පැහැදිලි නේ කතාව හරි. විශේෂ දෙයක් හදිසියෙ හැම ගානෙම මොකක් කර ඉන්නේ අපි විභාග ගාන කරනකොට පොඩ්ඩක් ආදිශ කරලා පොඩ හොරට බැලුවනම් හරි. හොඳ අත්දැකීමක් ගන්න ඕනේ එකෙන් කතාව හරි. එතකොට අකුරු තුනේ සමගාමී කියලා දෙයක් නැහැ. උඹලට මතකයි අපි පොඩ්ඩක් මතක් කරගමුද පට්ට අකුරු තුනේ සමගාමී. දැන් මේක පට්ට අකුරු තුන නෙවෙයි බං. මේ ගොප්පට් ගිහිල්ලා එකක් තමයි අකුරු තුනලා තියෙන්නේ. ABC අකුරු තුනක් ABC සමීකරණයක් ABC සමීකරණයක් කොහොමද අපි ඒක හොයන්නේ කැමති දෙකක් පාවිච්චි කළා එක අකුරක් අයින් කරපන් උදාහරණයක් වශයෙන් පළවෙනි එකයි දෙවෙනි එකයි පාවිච්චි කළා B අයින් කරා කියමු ඒතර AC එකක් හැදෙන එක පැත්තකින් තියා ගනි ඊට පස්සේ 1යි 3යි සලකලා කැමති එකක් නෙමෙයි Bම අයින් කරපන් එතකොට ආයි AC එකක් එනවා A බ්ලොක් එක අතෙන්ට අරන් ගියා අතන දෙක විසඳුවා මෙතෙන්ට ගිහලා ආදේශ කරලා වැඩේ කරා මම ඕක සමගාමී සමීකරණ යටතේ කියලා තියෙනවා ප්‍රශ්නයක් න පටගාල එක පොඩක් ආයි බලන්න ඕන. හයිට්. මෙච්චරයි යමු ඊළඟ ගන්නට. හරි අපි යමු 10 වෙනි ගානේ 9 වෙනි ගානට නේ 9 වෙනි ගානට යමු. 9 වෙනි ගාන 1989 ගානක් මම ගත්තේ. කුලක ගානක් දෙවෙනි පේපරේට මම තව වෙනස් ගණන් ගන්නම්. ඒ දෙවෙනි පේපරේකට අපි යනවනේ. එතකොට ගානක් කිය මම පොඩි විස්තර ටිකක් මේකේ ලකුණු කරා මම ඔක්කොම හෙව්වේ නෑ. නමුත් මම ටිකක් ලියුවා නැතව ඔක ලියන්න ගියොත් එපා වෙනවනේ. එක්තරා පාසලක ක්‍රීඩා පුහුණුව සඳහා පුහුණුව ලබන සෑම ශිෂ්‍යයෙක්ම පාපන්දු බැඩ්මින්ටන් ක්‍රිකට් යන ක්‍රීඩා අතරින් එකකට හෝ කිහිපයකට හෝ සහභාගී වේ. ඒකෙන් මරු දත්තයක් ගන්නවා. එකක්වත් සෙට් වෙන්නේ නැති උන් බිඳුවයි. මෙන්න මේ කෙල. මොකද උඹලා කියන්නේ? ඒක නේද වෙන්නේ? ඒක බිඳුවයි. ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණ සිසුන්ගෙන් 20 දෙනෙකු පාපන්දු පමණක් ක්‍රීඩා කරති. 20ක් පාපන්දු පමණයි. මෙන්න පාපන්දු රවුම 20ක් පාපන්දු පමණ මීට වඩා කතා කරන එක තේරුමක් නෑ අපි දෙගොල්ල ඊට වඩා කතා කරා මේක මතකනේ හරි 20 දෙනෙකු පාපන්දු පමණක් ක්‍රීඩා කරති 4 දෙනෙකු බැඩ්මින්ටන් පමණක් 4ක් බැඩ්මින්ටන් පමණයි මේ තියෙන 4ක් ඒක බොහොම සරල කතාවක් මම හිතන්නේ 10 දෙනෙක් ක්‍රිකට් පමණක් කියලා ගාන කියනවා 15 දෙනෙකු ක්‍රිකට් හා පාපන්දුද 15ක් ක්‍රිකට් හා පාපන්දු 15යි ක්‍රිකට් හා පාපන්දු පමණක් නෙමෙයි ක්‍රිකට් හා පාපන්දු පමණක් කිව්වොත් ඒක විතරයි අනිත් ඒ ඕන එකක් වෙන්න පුළුවන් ක්‍රිකට් හා පාපන්දු එතකොට මේක තමයි කරා මේකේ 15යි කියන්නේ මේ ඊට මැදට තමයි 15 අපි දාගන්නේ මේ දෙකේ එකතුව තමයි 15 කියන තමයි වක්‍ර තේරුම ඒක අපිට ෂුවර් නේ හරි 18 දෙනෙකු පාපන්දු හා බැඩ්මින්ටන්ද 18 දෙනෙකුනේ 18ක් පාපන්දු බැඩ්මින්ටන් 18යි මේක 18 මෙතන 18යි ඒක හරි මේක 12යි කියලා ගානෙම කියලා තමයි 12 දෙනෙකු මේ ක්‍රිකට් හා බැඩ්මින්ටන්ද සහභාගී වෙයි පාපන්දු ක්‍රීඩා කරන මුළු සංඛ්‍යාව 45යි. පාපන්දු සම්පූර්ණයෙන් පාපන්දු වල ස්ථිර තැනක් නැහැ. මුළු ගාන 45යි.
මොකද උඹලා කියන්නේ 45යි. ක්‍රීඩා තුනටම සහභාගී වන පිරිස එන්නේයි සලකා ඉහත තොරතුරු වෙන රූපයක දක්වන්න. මේක n. එහෙනම් මේක n ඍණ 18 බං. මේ දෙකේ වෙන 18. මේක n ඍණ 15 නෙමෙයි යකෝ. මල කිලිය යකෝ. මට කිලියක් වුණා. වැරදුන දඩ වැරද්ද ගිලා මේ n ඍණ 15 නෙමෙයි බං. මේ මොකද මේ බුරු දාලා තින්නේ. පට්ට බුරු ගොඩ මේ 18 ඍණනේ. 18 ඍණ ලොකු වැරදි. ඔය තන වැරදි යන හොගලෝ. මේක 18 ඍණනේ. මේක 18 ඍණේ. 18 ඍණෙන් දැක්කනේ උඹලා. ඔව් මේක 15 ඍණෙන්. මොකද කතාව මේක 12 ඍණ n. අන්න ලොකු වැරද්දක් ගිහින් තිබුණා. හරි ඒකත් කමන්නේ. හරි ඔන්න. තේරුණා නේද? හරි. ඉන්නේ සලකව දක්වන ක්‍රීඩා දෙකක පමණක් යෙදෙන පිරිස දැක්වෙන ප්‍රදේශය රූපේ ලියා ඇති අංක කැපී නොවනසේ අඳුරු කරන්න. දෙකක් පමණක් කියන මේක මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි උඹලට මං හිතන්නේ තේරුණා මම මේ කියන්නේ ඔව් මේ ඉලක්කම් කැපෙන්නේ නැති වෙන ලාවට පාටකල් දෙන්න හරි. තේරුණා නේ කියන්නේ හරි. දෙවෙනි කොටස ඉවරයි. තුන්වෙනි කොටස තමයි දැන් අහන්නේ. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි හරි ඇත්තටම මේ දෙක හරි. තුන්වෙනි කොටස මගෙන් අහනවා මොකද n වල අගය n හි අගය සොයන්න. ඔව් n සම්බන්ධ සමීකරණයක් ගමු. සමීකරණයක් මේ වගේ තැනක නිමල්ගේ වයස x හොයන්න අපි සමීකරණයකින්. මේකේ මොකද්ද සමීකරණය? මොනවා හරි තැනකින් සමීකරණයක් ගන්නේ. අර කාලේ මේ කාලට වඩා අච්චරයි මෙච්චරයි. ඒකට ඒක අතර සම්බන්ධයක් ගත්තා. මේකේ වක්‍ර තේරුම් ගන්න තියෙන මේකේ ඉන්න මුළු පිරිස කොච්චරද? දන්නේ නැහැ බං. ඒක දීලා නැහැ. හැබැයි හොඳ දත්තයක් අති බරපතල 45. පාපන්දු වලට අයත් මුළු පිරිස 45යි. මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක එකතුව 45යි. ඕක නේද කතාව ඉතින්. මං හිතනවා උඹලට තේරුණා කියලා. මෙන්න මේක 20යි. මෙන්න මේක කියලා දෙකක් ගන්න ඕනේ. දෙක එකතුව 18යි තමයි කොහොමත්. මේක නම් හරියට ගන්න වෙයි 15 රින් n කියලා. තේරුණාද කතාව? මේකයි එකට 18යි මේක තුන මේක නෑ මේකයි. මේ කොටස් 4 එකතුව තමයි 45 වෙනි. උඹලට තේරුණා නේද කතාව? මං හිතන්නේ උඹලට තේරුණා 20 ධන 18 ධන මං හිතන්නේ උඹලට මේක නොතේරුණා කියලා 15 රින n කියන කොටස් තුනේ එකතුව ගත්තොත් එනවා 45ක්. මේ ඇත්තටම 18 ඉන්නවා කෑලි දෙකක්. තේරුණා නේද උඹලට කියන්නේ? පැහැදිලි මං හිතන්නේ කියන්නේ හරි. එතකොට කියන්නේ තේරෙන්න ඕනේ මෙතන එනවා එතකොට මේ 8යි 5යි 13න් 3යි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි කියන්නේ 4යි 5යි 53 ඍණ 45 සමානයි n. ඕකනේ ඇත්ත කතාව. තේරුණා නේ කීයද? හරි. එහෙනම් n සමානයි 8යි n සමානයි 8යි. n වල අගයනේ අහන්නේ බොහොම සරලව. n සමානයි 8යි. පැහැදිලි නේ කියන්නේ? හරි. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන මුළු සංඛ්‍යාව කොච්චරද? බැඩ්මින්ටන් වල ඉන්නේ මුළු පිරිස. මුළු පිරිස. දැන් අපි n වලගේ දන්නවා. n වලගේ දන්නවා. එහෙනම් මෙන්න මේකට මේක කියන්නේ 18යි. මෙතනම මේ සෙට් එකම 18යි. හතරවෙනි කොටස බැඩ්මින්ටන් මුළු පිරිස. මම කිලිම ලියන්නම් 18 ධන 4 ධන 12 රින n. මොකද උඹලා කියන්නේ? ඒක නේද කතාව මම නිකයි ගත්තේ. 18යි 12 රින n කියන්නේ එතන 8නේ ආවේ 4යි. හරිනේ. තේරුණ කතාවනේ. මේකේ ඉන්නේ 4යි. කැඩි 4 හරිනේ බං. හරි. මෙතනින් එනවා මේක 8යිනේ. 4යි 8යි 18 ධන 8. 18 ධන මේක 8 දැම්ම 4නේ. හරිනේ. 16න් 6 26යි. 26යි. අන්න කතාව. 26ක් ඉන්නවා. මුළු පිරිස. තේරුණානේ කතාව? බැඩ්මින්ටන් n කියන්නේ 8යිනේ 4යි. ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණි මුළු පිරිස කොච්චරද අහනවා. මේක බිඳුවයි. බරපතල. මේක මේ සියලු අගයන් වල එකතුව තමයි අහන්නේ. මුළු පිරිස අහන්නේ. හැබැයි මේක කරුමෙට බිඳුවයි. මේක ආයෙ එකතු කරන්න එපා. කිලිම 45යි. 45යි මේකයි. මොකද උඹලා කියන්නේ 45 පස්වෙනි කොටස 45 ධන 10 ධන 8 ධන 8 නෙවෙයි බං ධන 4 දැක්කද උඹලා කතාව? මේ 45යි මේ 10යි 12 රින 8 කියන්නේ 4යි මේ 4යි මේ බිඳුවත් හරිනම් එකතු වෙන්න ඕන. මම නිකන් කිව්වේ බිඳුවත් එකතු වුණොත් මුළු ගාන එනවා. තේරුණා නේද උඹලා කියන්නේ? ඔව් 45 ධන 18. තේරුණා කතන්දරනේ? හරි. මේ තන 45යි මේක 18යි. මේ තේරෙන කතන්දරේ හරිනේ. 13න් 3 එකක් ඉදිරිය කියන්නේ 5 1යි 6යි 63ක් ඇවිල්ලා දෙන කට්ටි පිරිස ඔක්කොම. මුළු පිරිස 63යි. මුළු පිරිස 63යි. ලොකු ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණි මුළු පිරිස කොපමණද? බොහොම සරල දෙයක්. තේරුණානේ? අපි ගණන් ගොඩක් හැදුවා. එතකොට ඒකෙදිත් මොනවා හරි ආයෙත් මේක වුණා නැති. ඉතින් ගාන යමු. ඉතින් සාමාන්‍ය මේක ප්‍රායෝගික වෙන්න නම් හැමනේ කරන්න ඕන. එතකොට ඒකේ යම් දෙයක් ගන්න ඕන. වැදගත් දේ පමණක්. ඒගොල්ලෝ හරි වැදගත් විදිහට පමණක් එක අඳුරු කරන්න කියලා තිබුණා. තේරුණානේ කියන්නේ? මේ වගේ තැනක දැන් ඔය n වගේ එකක් x වගේ එකක් අල්ලන්නේ 100ක් සමීකරණකින්. මොකද්ද මේගොල්ලෝ අතර තියෙන සම්බන්ධය? කලින් සම්බන්ධයක් අපි මේ කාලය අතර ඇල්ලුවේ. ඒ වගේ හරි මොන වගේ හරි සම්බන්ධය මොකක්ද? පැහැදිලි නේ උඹලට? තේරුණානේ කින්දේ රයිට්. එච්චර අපි යමු ඊළඟට.
හරි අපි යමු 10 වෙනි ගානට සම්භාවිතාවනේ. සම්භාවිතාව අපි කරා පිළිවෙලනේ. සම්භාවිතාවත් අපි කරලා තිනවා. මේ වගේ ගණන් දිගටම ඒකට තමයි පොඩි ගණන් සම්භාවිතාව ලොකු ප්‍රශ්න තිබුණෙත් නෑ උඹලට. එහෙම ලොකු ප්‍රශ්න කියලා දෙයක් නෑ. ඉතින් දන්නවා සම්භාවිතාව මෙලොව දෙයක් නෑ. කිසිම දෙයක් නෑ. ගණන් 10ක් ඒ ලෙවල් එක හැදුවා ඕ ලෙවල් උන්ට. ඉතින් ආයි මොනක් කතන්දරද කිව්වා සම්භාවිතාවේ. එකම තරමේ හා එකම වර්ගයේ පැන්සල් 6ක් පෙට්ටියක් තුල තිබේ. මේක 1999 අවුරුද්ද ගාන 1999 මේ තියෙන්නේ. ඔව් එතකොට ඒකේ කතා කරනවා මෙහෙම දෙයක්. ඒක හරි. මෙම පෙට්ටියෙන් අහඹු ලෙස පැන්සලක් ඉවතටගෙන එය ආපසු පෙට්ටියට නොදමා තවත් පැන්සලක් අහඹු ලෙස ඉවතට ගන්න ලැබේ. මෙහි නියදි අවකාශයේ කාටීසිය තලයක දක්වන්න කියලා කියන්නේ. වෙන්න පුළුවන් දේවල් මොනවද? එකක් අරගෙන එක පැන්සලක් අරගෙන තියලා තව පැන්සලක් ගත්තොත් වෙන්න පුළුවන් දේවල් ටිකට තමයි නියදි අවකාශය කියලා කියන්නේ. පළවෙනි රතු එක අහුවෙලා පළවෙනි සැරේ අනේක වැදගත්. රතු අහුවෙලා රතු නිල් එහෙම නෙමෙයි. රතු නිල් කියලා හතරක් එහෙම ගහලා මෙහෙම ගහලා හරියන්නේ නැහැ ජීවිතේට. මේවනම් උඹලා දන්නවා මේ රතු නිල් කියලා හරියන්නේ නැහැ. මොකද වෙන්න තියෙන දේ පැහැදිලිව සියලු දේවල් පෙන්වන්න ඕනේ. සියලු දේවල් පැහැදිලිව මම එදාත් ගොඩක් කතා කරා. මම ආයෙ වැඩි කතා කරන්නේ ඒ වගේ වෙලාවට මතක තියාගනින් හරි අඩුම ගානේ අනිවාර්යයෙන්ම රතු 1 රතු 2 B1 B2 B3 B4 කියලා හොඳ විස්තරාත්මක එක ලියවෙන්න ඕනේ. දැන් වෙන්න පුළුවන් ඇත්තටම වෙන්න පුළුවන් රතු 1 ලැබ් එළියෙන් තිබිලා ඊළඟට අත දාදී ආයෙ රතු 1 වහුන්නේ නැහැ යකෝ. ඒක එළියෙන් තියෙන්නේ. වෙන එකක් තමයි අහුවෙන්න පුළුවන්. අන්න මේ ලක්ෂණ එක දෙනවා මේ රතු 1යි රතු 2යි. රතු 1යි රතු B1යි මේ ටික තේරුණේ? අර රතු එක R2 B1 B2 මේ ටික නෑ එන්නේ. මම තිත් තිබ්බට උඹලා තිතක්වත් තියන්න එපා. මම තිත් තිබ්බේ එතන හිඩස පේන්නේ නෑ නැත්තම් බෝඩ් එකේ. තේරුණේ? කතාව කතරට බල දාලා තමයි පෙන්නන්නේ. අපි ඒවා ගොඩක් හදුනේ මම ආයෙ කතා කරන්නේ දක්වන්න. ඉවතර ගන්නවාද පැන්සල් දෙකම රතු පාට පැන්සල් වීමේ සම්භාවිතාව. දෙකම රතු පාට වීමේ සම්භාවිතාව දෙකම රතු වෙන්න ඕනි. රතු එකයි වෙන්න බෑ යකෝ. රතු එකයි රතු ආයේ කෙලෙලේ මේක හරි. රතු එකයි මේක හරි මේක වෙන්නේ නෑනේ. වෙන කිසිම එකක් මෙන්න මේ කොටස විතර මේ උන් පාට කරත් අවුලන්නේ. මේක ASCII දෙකයි තියෙන්නේ. මුළු ඔක්කොම කීයක් තියෙනවද? එකයි මේ බලපන් 6 වරක් 6 36යි එහෙම නෙමෙයි. 1 2 3 4 5 6යි නෙමෙයි. ඇත්තටම ගත්තොත් ඔය පේලි නම් 6ක් තියෙනවා මේ 1 2 3 4 5 6යි ඔක්කොම මෙහෙම 6ක් තියෙනවා. හැබැයි මේ 6ව හැම එකෙම 5 පහ තියෙන 6 5 30යි. මේ බලපන් මේකේ පේලි තියෙන මේ 1 2 3 4 6ක් තියෙනවා. එකක 5යි තියෙන්නේ. තේරුණාද? 6 30යි. 6 36 එහෙම නෙමෙයි. තේරුණා නේද? දෙකම රතු පාට පැන්සලක් වීමේ සම්භාවිතාව දෙකම රතු වීමේ සම්භාවිතාවය කියලා ගන්න ඕනේ දෙවෙනි කොටසට. පළවෙනි කොටස හරි දෙකම රතු වීමේ සම්භාවිතාව සමානයි මුළු ඔක්කොම 30යි. දෙකම රතු වෙන්න අවස්ථා දෙනවා. පළවෙනි සැරේ රතු එක ලැබි ඊළඟ සැරේ දෙවෙනි රතු එක ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි සැරේ රතු දෙක ලැබිලා දෙවෙනි සැරේ රතු එක ලැබෙන්නත් පුළුවන්. අපි එක රතු 1 2 නම්බර්ස් නෑ රතු පාට විතරයි එතන බලන්නේ. ඒවනම් ඔක්කොම 30න් දෙකයි. තේරුණානේ කතාව? 1ට 15යි සුළු කරන්න පුළුවන් සුළු කරලා ගන්න ඕනේ. තුන්වෙනි කොටස කියනවා බලපන් එකක් රතු පාට පැන්සලක්ද අනෙක නිල් පාට පැන්සලක්ද වීමේ සම්භාවිතාව. එකක් රතු වෙලා අනික නිල් වෙන්න ඕනේ. එකක් රතු අනික නිල්. රතු ඕන එකක් ඊළඟ සෙට් එක නිල් වෙන්න ඕනේ. මෙන්න මේ ටික ඔක්කොම හරි බං. මෙන්න මේ මම කොටු කරපු එක තියෙනවනේ. මේ ඔක්කොගේම විශේෂත්වය බලපන්. රතු වෙලා නිල්. රතු වෙලා දෙවෙනි නිල් එක. මේක හරි මේක රතු නිල්නේ කොහොම රතු නිල් මේක රතු දෙක නිල්. හරි. තව එකක් පළවෙනි එක රතුද දෙවෙනි එක එහෙමත් නැහැ. ඕන එකක් හැබැයි මාරුවේ දෙක ලැබිලා තියෙන්න ඕනේ. එකක් රතු පැන්සලක්ද අනෙක නිල් පැන්සලක්ද? නිල් රතුත් හරිනේ. මෙන්න මේක අතර මේ කහ පාටින් මම ගත්ත මේ ටික මේ ඔක්කොම හරි. මේක වැරදි මේ නිල්. මේක වැරදි රතු. මේ ටික වැරදි. මේක නිල් රතු. මේක රතු නිල්. ඒ ඔක්කොම සෙට් එකම හරි. තේරුණේ? පොඩි දේවල් අපි කරා ගොඩක් ඒවා මම නෝමල් ගණන් විභාග ගණන්නේ මම දාන්න ඕනේ. දැන් ඒතර මෙතනදී මම අර ලොකු ගණන් දැම්මොත් උඹලට ඒක අවාසියක් කරන පොඩි ගණන් දැම්මත් මම ඉතින් තෝරලා විභාගයට ආපු ගණන් ටිකක් තමයි දැන් මේ අපිට මේ යන එකට තල්ලුවක් නෙවන බං. ඒක කරුමෙට දැන් මේ සෙට් එකක් හදනකොට මම තව මේ වගේ තව පේපරයක් දානවනේ. ඔය එකෙන් එක ගානක්වත් අඩුම ගාන එනවා. ෂුවර් නේ උඹලට තියෙන මොනවා හරි කොටසක් එනවමයිනේ. ඉතින් මේවා හරි සරලයි හරියට දැන් තේරෙන්න ඕන. අර පිළි පොඩියට පටන් ගන්න ඇත්තටම බලමු මම පිළිවෙල කරා දන්නේම නැහැ 25කුත් කරනවා ඕන පේපර්ස් දෙකකුත් කරනවා. ඉතින් ඒ වගේ එකකින් වෙන මොනවත් නෙමෙයි ගන්න ඕන. කිසිම දෙයක් නෙමෙයි ගන්න. වැඩක් අර පිළිවෙලට පටන් ගත්තා නම් ලස්සනට ඔය කෙරීගෙන යනවා. පිළිවෙලට වැඩක් නරකට ගියත් අන්තිමට වෙනවා. රටට උනෙත් ඒකනේ අර මේ පිළිවෙලට නෑ අරලම් නැත්තර නැතිව භාන්සි මොනවා.
එහෙමත් වෙනවා. ඉතින් වැඩක් පිළිවෙලට පටන් ගත්තා නම් වෙනවා ඔක. ටික දියුණු වෙච්ච රටවල් ගත්තත් එහෙම ජපානයේ බින්දුවර වගේ වැටලා තිබිලා අරබ් යුද්ධ කාලේ එහෙම වැටලා ආයි ටික වල නැගලා ගියේ. තොපි දැන් රුසියාවත් වැටලා තිබිලා තියෙනවනේ කාලය. කාලයත් එක ටික යනවා ඒක. ඉතින් ඒකට සහයෝගය තමයි ඕන. අපේ උන් ගොඩේ යයි කියන්නේ නැහැ ජීවිතේ මේ අපේ උන්ගේ තියෙන මගුලුත් එක්ක. ඉතින් තොපිත් එහෙම වෙලා හරියන්නේ නැහැ. ඉතින් පොඩි සමාජය පහළ පොඩි ස්තරේ හැදෙන්න ඕනේ. එක ආකල්ප භාවිත වෙනස් කරගෙන ඔය ආකල්ප වගේ ඔක්කොම හරියනවා පිළිවෙලට වැඩක් කරන්නේ නැති ප්‍රශ්නේ. පිළිවෙලට මොකෙක්වත් මොනම දෙයක්වත් කඩෙන් බඩුවක් ගන්න එක. ඒකනේ අපෝ මුන්ට පෙට්‍රල් ටික ගෙන්න ගන්න පිළිවෙලක් නැති ප්‍රශ්නේ බලපංකෝ. පිළිවෙලක් නේ. ඒක අර හන්දි විභාගේ කටට එනකම් ඔක්කොම බලාගෙන ඉන්නවා. එහෙම නෙවෙයි. මේ වගේ ප්ලෑන් කරන විදිහ කොච්චර දේවල් ගන්න තියෙනවද? මේ වගේ තැනක ඔකම නෙවෙයි විස්තර ඇතින් ඒක හරි අපරාධයක් හරි පිළිවෙලට ඒක රටක් වශයෙන් ජාතියක් වශයෙන් හරිම අසරණ අන්ත නිකන් අර කොහෙටවත් නැති මගුලක් වෙනවා. ඒකට සෙට් වෙන්නේ නැත්තම් එකක් රතු පාට පැන්සලක් අනික නිල් පාට පැන්සලක්ද වීමේ මුළු ප්‍රමාණයෙන් අපිට අදාළ කොටස ඇත්තටම එන්නේ 30න් තමයි එන්න ඕනේ මටත් තේරෙන්නේ කීයද කියලා 1 2 3 4 5 6 7 8 කියන 16ක් එන්නේ එකම වගේ නේ බං ඕනේ 16 නේ දෙකෙන් බෙදුවොත් 8යි 8 බෙදීම 15යි 8 බෙදීම 15යි මම වෙනස් කොහොමද මම මේ පේපරට වෙනස් පේපරයක් ඊළඟ සැරේ දාන්නේ ඒ කියන්නේ එකම ගණන් සෙට් එකේ ඒ කියන්නේ එකම වගේවත් යන්නේ නැති වෙන පුළුවන් තරම් වෙනස් කරලා දාන්නම් ඒ කියන්නේ හැඩතල වෙනස් ඒතොර ඒක වටිනාකමක් තියෙනවනේ. ඒ ඔක්කොම දාන්න මම හදපු ගණන් වලට වඩා සාර්ථකයි මම මේ පරණ ගණන් මම හිතන්නේ ඔයාලා හැම එකටම හොයාගන්නත් බෑනේ. මාර ලස්සන එක නිකන් මට ඒක මම පස්සේ කතාවක් කියන්නකෝ. ඒක දැන් බෙදවෙන්නේ නැහැ. කොහොමද මේ ගණන් ටික වටිනවා කියලා මටත් තේරෙනවා උඹලට තේරෙනවා. ඒ නිසා අපි එහෙම හරි වුණ 10 වෙනි ගාන ඉවරයි යමු ඊළඟ ගානට. හරි අපි යමු 11 වෙනි එකට. 11 වෙනි ගාන සමාන්තර ශ්‍රේණියක් මම දැම්මේ ඇත්තටම 1981 ගාන. 81 ගාන එක්තරා ශ්‍රේණියක n වෙනි පදය 24 රින 4i n එක්තරා ශ්‍රේණියක් කියලා කියන්නේ සමාන්තරණ තමයි අපිට පේනවා අපි දන්නවට හුරුයි අපිට ඒක. නමුත් ඉතින් කියන්නේ එහෙමයි. එක්තරා ශ්‍රේණිය කියලා තමයි කියන්නේ. එතකොට පළවෙනි පද 3 අහනවා. ඒ කියන්නේ n සමාන මේක 1 2 3 දැම්මම මේක එක පද මේකෙන් එළියට ලැබෙනවා. අපි ඒක දන්නවා පොඩි පන්ති වලත් ඕක තියෙනවා. එහෙනම් n සමාන 1 දැම්මොත් 25 රින 4 21යි. 2 දැම්මොත් මේක 17යි මේක එනවා. එහෙනම් කෙලිම ඇත්තටම පද 3 යන්නේ 21 17 13 මම නිකන් ඕන ඔහම ලිව්වත් අවුලක් නෑ මම නිකන් ඒක ලිව්ව ඔන්න ඔහම තමයි යන්නේ. දැන් දෙවෙනි කොටස සොයන්න විතරයි තියෙන්නේ. දෙවෙනි කොටස කියනවා මේ සමාන්තර ශ්‍රේණියක්ද නැත්නම් ගුණෝත්තර ශ්‍රේණියක්ද යන්න හේතු සහිතව දක්වන්න. අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ මෙහෙමයි. කෙලින්ම අපි සමාන්තර ශ්‍රේණියක් බව හැට දැක්කනේ t දෙකෙන් අඩු කරමු t එක. උඹලා දන්නව නේද? ඕනම පද දෙකක පසුපදෙන් පෙර පදේ අඩු කරාම ලැබෙන්නේ අපිට පොදු අන්තරය නේද? පසුපදෙන් පෙර පදයෙන් බෙදුවම ලැබෙන්නේ පොදු අනුපාතය. අපි අඩු කරලා බලමුකෝ t දෙකෙන් t එක. ඒ කියන්නේ 17 රින 21 හේතු දක්වන්න කියන නිසා මේකෙන්නේ රින 4යි. අපි බලමු t 3න් අඩු කරමු t 2. එතකොට එන්නේ මොකද්ද? 13 රින 17. ඒත් එන්නේ රින 4. මේ බලපන්. පද අතර පොදු අන්තරයක් ඇත. එනම් මේ ලියවන ලස්සන දීපන්. එනම් අනුයාත පද අතර පොදු අන්තරයක් ඇත. එම නිසා මේ ගුණෝත්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මම කියන්නේ එනම් පද අතර පොදු අනුපාතයක් ඇත. එම නිසා මේ සමාන්තර ශ්‍රේණියකි අර හේතුවත් එක්ක මේ සමාන්තර සමාන්තර ශ්‍රේණියක හේතුව කියන ගමන් තමයි කිව්වේ සමාන්තර කියලා. තේරුණා නේද කතන්දරේ? හරි පැහැදිලිව පෙන්වන්න ඕන අනිවාර්යයෙන්. මෙම ශ්‍රේණියේ ඍණ 83 යනු කීවෙනි පදයේද? හරි උඹලා ඒක හොඳටම දන්නා බං. අපි දැන් හොඳටම කරා ඒක. ඒ කියන්නේ tn දීලා තිනවා. tn කියන එක ඍණ 83යි. මගෙන් අහන්නේ n තමයි අහන්නේ කීයද කියලා. tn ඍණ 83ක් වනවා. එහෙනම් කෙලින්ම කතාව ඍණ 83 මේ ඍණ 83 සමානයි 25 ඍණ 4යි n. මොකද උඹලා කියන්නේ 4යි n සමානයි කෙලින්ම මේක 8යි මේක 108යි. ඔව් නේද කතාව? ඔහොම නේද බං එන්නේ හරි. එහෙමනම් ඇත්තටම n කියන්නේ 108 නේ 108 බෙදීම 4. කියපු දේ තේරෙන්න උන 4 වර 2යි 28ට 4ක් 7යි. අනේ 27 වෙනි පදය තමයි එනම් ඍණ 83 වන්නේ 27 වෙනි පදයයි. 27 වෙනි පදේ. උපරිම හොඳට අපි ඒව පාඩම් වලදීත් මමත් කරා. උඹලා ඉගෙන ගත්ත තැන් වල හොඳටම අනිවාර්යෙන් කරලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මෙම ශ්‍රේණියේ මුල් පද 32හි එකතුව. මම යන්නම් ඊළඟ බෝඩේට. මුල් පද 32හි එකතුවනේ 4 වෙනි කොටස මගෙන් අහන්නේ. මෙන්න මේක අහන්නේ S32 මගෙන් අහනවා. S n සමානයි n බෙදීම 2 2i a ධන n ඍණ 1i d. මොකද උඹලා කියන්නේ? එහෙනම් S32 සමානයි 32 බෙදීම 2යි 2 වැඩි කිරීම කවුද බං a කියන්නේ 21යි. මේ කියනවා n දන්නේ n තමයි හොයන්න යන්නේ n ඍණ 1යි d කියලා කියන්නේ පට්ට 2යි. නෙවෙයි යකෝ
ලොකු වැරදීමක් වුණා. D කියන්නේ ඍණ 4යි නේද බං? ඍණ 4නේ. ඍණ 4යි. ඔන්න ඔහොමයි ලියවෙන්න ඕනේ. තේරුණා නේ කින්දේ? මේකෙන් මේක බෙදලා දාමු. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් මෙතනින් 2යි මෙතනින් 2යි පොදුවරක් ගත්තා නම් මරු. තේරුණාද දන්නේ ඔයාලට කියපු දේ? 32 බෙදීම 2 වැඩි කිරීම 2 වශයෙන් දෙකක් ගත්තා නම් ලස්සන. නිකන් ගොප්පට එකන හරි. මෙතන ඉතින් 21ක් එනවා. ඍණ ලකුණ ඍණ වෙනවා. 2යින් ධන 2ක් එනවා. තේරුණාද දන්නේ? මෙතන මම මේ දෙකට දෙක නිකාම කපන්න පුළුවන් නේ. අහන්නේ මගෙන් සෝරි මට වැරදීමක් වුණානේ. n කියන්නේ 32යි නේද බං? ඔව් n කියන්නේ 32 නේ. වැරදීමක් වුණා මං n හොයන්න කියලානේ. n පළමු මුල් පද 32 එකතු මට වැරදීමක් වුණා එතන. 32 එකතු ලොකු වැරදීමක් වුණා එතන. ගණන් එපා මෙන්න මෙතන 32 එකතුනේ. 32 න්ට දාන්න ඕන හරි. 32 එක 31යි. 31 වැඩි කිරීම ඍණ 4යි. ඔන්න ඔහොමයි එන්න ඕන. හරිනේ. දැන් ගණන් කිරීම අපි දෙකක් ගත්තා පොදුනේ මේ දෙකයි මේ දෙකයි ගත්තම හරි 32 මේක හරි 21 ලකුණ ඍණ දෙකක් ගත්තම ඇත්තම කතාව 62යි තේරුණා නේ උඹලට කියන්නේ දෙකක් පොදුර ගත්තම ලකුණෙන් ඍණ වෙනවා දෙකක් ගත්ත නිසා දෙකෙන් මේක වැඩි වෙලා 2.62ක් එනවා දැන් මේක ෂේප් එකේ කැපිලා නේ තේරුණා නේ කතාව 32 නිකන් 16න් බෙදුවා තවුලක් නැහැ මම නිකන් කිව්වේ හරි වැඩි කිරීම මේකෙන් මේක අඩු කරාම එන්නේ කීයද? මෙතන 1යි. මේකෙන් මේක අඩු කරාම 4යි නේ. 41යි. 41යි ඍණ 41යි. නෝයින්. පැහැදිලි නේ කතාව හරිනේ. එහෙමනම් 32 වැඩි කරන්න ඕන 41කින් 32 කැමති එකක් කනින් 32 41 ඉන්නේ හරි. නිකන් ගුණ කරත් හරි. මේක එනවා 2යි 3යි 8යි 12යි. ඕනෙන්නේ හරි. 2යි 11යි 1යි 1 3යි 1යි. ඍණ 100 ඍණ 1112යි. පැහැදිලි නේ කතාව. ඍණ 1312 නේ මගේ ඍණ 1312. ඔක තමයි කතාව. මුල් පද 32හි එකතුව. මේකෙන් ගුණ කරලා ගන්න ඕන. කැමති දෙයක් උත්තරේ ගන්න ඕනේ එතන පිළිවෙලට මම මට එතන විශේෂයෙන් බලට කියලා දෙනකොට මෙන්න මේ දෙක මම ගත්ත පොඩි දෙයක් නම් තමයි. නමුත් ඉතින් 16 කියලා දැම්මත් අවුලක් නැහැ. ඒතර මෙතන ඉලක්කන්ට ලොකුට එනවා. මේ ඇතුළටිකල ලීසින් එන එක හොඳයි. ඒක මෙතන කිව්වේ. සමහර තැන්වල ඔහොම කැපිලා ගියාම මේවා ලස්සනට 10 වගේ වෙලා ලස්සන සෙට් වෙනවා. ඒක පුරුදු දිනක හොඳයි. මෙතන නම් එහෙම එකක් උනේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. තේරුණානේ මං කියන්නේ පැහැදිලි කතාවනේ හරි. එච්චරයි ලොකු දෙයක් නෑ. මං ඊළඟ පේපරේ මීට වෙනස් ගණන් දානවා කියනකොට හැඩේ වෙනස් වෙලා කියන්නේ මේ ආකාරය සම්පූර්ණයෙන් වෙනස් පැත්තරම කියන්නේ මේ වගේ ඒවාවත් එන්නේ නැතිනම් කියන්නේ අපි හැඩතල වලින් ගියොත් එහෙම හැඩතල තව මේකේ වෙනස් හැඩතල තියෙනවා මම ඒ වෙනස් හැඩතල ඉන්න දාන්නම් ඊළඟ සෙට් එකේ. හරි. එහෙම කරමු රයිට් අපි යමු ඊළඟ ගන්න. හරි අපි යමු 12 වෙනි ගාන කියන්නේ මොකද්ද? 12 වෙනි ගාන කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි. ගාන කියලා නැතුනොත් ගුණෝත්තර ශ්‍රේණි ගානක් ඉතින් අපි බැලුවලම තියෙනවානේ. ලින්කනින්ෙක් ලිඳේ පළමුවැනි මීටරය කැනීම සඳහා රුපියල් 45ක්ද දෙවෙනි මීටරය කැනීම සඳහා 90ක්ද තුන්වෙනි එකට 180ක්ද ආදී වශයෙන් සෑම මීටරයකටම ඊට පෙර මීටරයට සිදු කළ ආය ගාන දෙගුණයක් අය කරයි. බොහොම සරල කතාවක් මේ මෙච්චරක් ගෙවන්න ඕනේ මේකට ඊළඟ එකට මෙච්චරක් ගෙවන්න ඊළඟ එකට මෙච්චරක් ගෙවන්න මේ අඩියට මෙච්චරයි මේ අඩියට මෙච්චරයි මේ අඩියට මෙච්චරයි මේකට මෙච්චරයි තේරෙන කතාව මෙච්චරක් ගෙවන්න ඕන සල්ලි මෙච්චරක් ගෙවන්න ඕන සල්ලි මෙච්චරක් ගෙවන්න ඕන තේරෙන කතාව මේ අඩියට මෙච්චරක් ගෙවන්න ඕනේ මේ අඩියට මෙච්චරක් ගන්න මේකට මෙච්චරක් ගන්න ඕන තේරෙන කතාව හරි එහෙම යනකොට අන්තිමට මේක කියන ඔන්න මම ලිඳ කපලා වතුර අයුල් ඉවරයි දැන් දීපම් මට මුදල දුන්නාට පස්සේ ඇත්තට මේ මිනිහා දීලා තියෙනවලු රුපියල් 5715ක් ලිඳ කොච්චර ගැඹුරකට යන්නේ නැද්ද කියලා අහනවා ඉතින් පොඩි මෝඩ ප්‍රශ්නයක් ඊටාම සරල ප්‍රශ්නයක් පඩිය වශයෙන් මේ මුළු මුදල වශයෙන් මේ ටික ඔක්කොම දුන්නම කොච්චර අඩි ගාණක් ගිහින් තියෙනවද කෑලි පද කීයක අඩි ගාණක් එකතු වුණාමද මූට සල්ලි ආච්චර ගාණක් හම්බුනේ එන් තමයි යහන්නේ බලන්න තේරෙනවද එන් තමයි යහන්නේ පළවෙනි පදයේ ඒ 45යි පොදු අනුපාතය R2යි මුදල දීලා SN කියන්නේ 5715යි එතකොට අඩි කීය ගැඹුර කියන්නේ පද කීයකට එකතුව එන් තමයි යහන්නේ තේරුණා නේ උඹලට කියන්නේ පැහැදිලි නේද කතාව මම හිතනවා මේක තේරුණා කියලා අපි මීට වඩාත් ගණන් ගොඩක් හැදුවා අපිත් හැදුවා ගොඩක් බොහොම සරලව SN කියන්නේ යම් එකතුවක් පද n ගානක එකතුව මෙච්චරයි SN කියන්නේ පද n ගානක එකතුවනේ ඒකට අදාළ n ගාන n කීයද දන්නේ එහෙනම් බොහොම සරලයි සූත්‍ර දෙකයි තියෙන්නේ සූත්‍ර දෙකකින් අපි දන්නවා සූත්‍රය SN සමානයි ඒ වාරයක් rn ඍණ 1 යට r ඍණ 1 ඔව් හදිස්සියවත් මේක එක ඍණ r වෙන බෙදීම එක ඍණ r කියලා ලියන්නත් පුළුවන් ගුණෝත්තර ශ්‍රේණිය අපි දන්නවා එහෙනම් SN දැන් දීලා තිනවා 5715යි පළවෙනි පදේ 45යි පොදු අනුපාතය 2යි n දන්නේ
ඍණ 1 බෙදීම 2 ඍණ 1. මොකද උඹලා කියන්නේ? ඔහොම නේද වෙන්න ඕනේ. තේරුණානේ කින්ද? මේක එකයි. එහෙනම් මේ කොටස අපි තනි කරගන්න ඕන ලස්සනට මේ. හරි. එතකොට හරි. දැන් අපිට n හොයාගත්තා නම් හරි. n තමයි හොයන්න ඕනේ. ඒක මේක එකයි. එහෙනම් ෂේප් එකේ n හොයමු. එහෙනම් මේක මට ලියන්න 2n ඍණ 1. 2n ඍණ 1 සමාන උඹලට තියෙනවද 5715යි නේ. බෙදන්න ඕන 45යි. බොහොම සරලයි. තේරුණානේ කින්ද? පැහැදිලි වෙන්න ඕනේ. එතකොට මේක අපි බෙදලා ගමු. මේක එකපාරම චක්කරේ දාන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් අපි පහෙන් වගේ බෙදලා 5 වරක් 9යි. 5 වරක් 9යි 5 වරක් 9යි. මෙතන ඕන 9 කියලා දාමු. 5 වරක් 9යි. මෙතන එනවා 5 වරක් බෙදන්නේ 1යි. 4 5 වරක් 1යි. අපි 45 තිබ්බේ. පහෙන් බෙදුවේ 9යි. පහෙන් බෙදුවම 1යි. පහෙන් බෙදුවම 1යි. 21ට 5 වරක් 4යි. එතකොට මේකට 3යි. පැහැදිලිනේ කතාව? තේරුණා ගෙන්දේ හරි. ඒ කියන්නේ 9යි. දැන් ආයෙ බෙදමු ඕන නම් අපි 9ෙම බෙදලා දාමු. 9 වරක් 1යි. 9 වරක් මෙතන එනවා 2යි. sorry 9 වරක් 1යි. 9 වරක් 1යි. 24ට 9 වරක් ඉන්නේ 3යි නෙවෙයි 2යි. 18යි. 63ට 7යි. ඒ කියන්නේ 127ක් ඉන්නේ. 127යි. තේරුණානේ? උඹලට 2n සමාන 128ක් එන්නේ. අනෝමෙන් කෙලිම චක්‍රය දැම්මට එහෙම ප්‍රශ්නයක් නැහැ. තේරුණා කතාවනේ? හරි පැහැදිලි. දැන් එහෙමනම් මේක හදමු එල 2n සමානයි. 2 කීයද බං? 2 32 කියන්නේ 5යි. 64යි 7ක් එන්නේ නේ. 7ක් එන්නේ. 32 කියන්නේ 5 කියලා මතකයි. 64 කියන්නේ 6යි. 120 කියන්නේ 8යි. 7යි. හරිනේ කතාවනේ? හරි. ඒ කියන්නේ n සමානයි 7යි. ඒ කියන්නේ පද 7ක එකතුව තමයි අර 5715ක් එන්නේ. කියන්නේ මෙහෙම කෑලි ගියාම කෑලි 7ක එකතුව තමයි 5000 ගන්න. කියන්නේ කෑලි 7 කියන්නේ අඩි 7යි. මීටර නේ. එම නිසා ලිඳේ ගැඹුර හරි ලස්සන දීපන්. එම නිසා ලිඳේ ගැඹුර සමාන අඩි 7යි. මීටර 7යි මීටර. 7යි මීටර. උත්තරේ අහන එකට උත්තරේ දෙන්නත් ඕන. මං හිතනවා ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එහෙම පොඩි දේවල් පොඩි ගණන් එන්නෙත් ඉතින් අපි ලොකු ගණන් බොරුවට හදන්නත් ඕනේ නැහැ. මං ඒ ලෙවල් ගණන් කියලාත් හැදුවේ උඹලට නිකන් අර ඒ දවස්වල හැටියට දැන් එහෙම තේරුමක් නැහැ නේද? විභාගේ ලඟ වෙලා නිකන් බොරු ගණන් හදන්න ඕනේ නැහැ. මේ හොඳ ගණන්. ඒත් මේ යන වටපිටාව ඇතුලේ මොනවා හරි ගණන් තොගයක් නෙන්නේ කොච්චර කිව්වත් ওই ටිකම නෙන්නේ කැරකෙන්නේ. හරි. හරි කතාව නේ අපි යමු ඉක්මනට ඊළඟ ගන්න. හරි අපි යමු 13 කියන්නේ ප්‍රස්ථාර ගානට. ප්‍රස්ථාර ගාන මම ගත්තේ 1986 ගාන. 86 මම ලියලා දෙනවා. එතකොට නිදහසේ බලමු ගාන. නිදහසේ බලමු තිබුණ ගානමයි මම ඒ විදිහටම දැම්මේ. වගුවේ හිස්තැන් පුරවන අගේ ලබාගත් අයුරු දක්වන ඉස්සර අගයන් දෙකක් අහලා දැන් එකක් කියමත් මම දැක්ක අහලා තිබුණා. y සමානයි මේක ගාන. ඍණ 1දී ඍණ 1 වර්ගය දන 2 වැඩි කිරීම ඍණ 1 ඍණ 4 ධන 1යි ඍණ 2යි හරි ඍණ 6 කියන්නේ ඍණ 5යි. මේක හරි. බිඳුව දැම්මම මොනවත් වෙන්නේ නැහැ. ඍණ 4 එකත් හරි. ප්‍රශ්න නැහැ නේ. අගය ලබාගත් අයුරු දක්වන කියලා ඒක තිබුණා. සපේ ඇති කඩදාසියක හදපයින්. හරි. එතකොට කියනවා තුන කොටස ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින් x සමානයි ඍණ 1/2ක් වන විට ශ්‍රිතයේ අගය. මම කියව වචන තියෙනවා. ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරින් x සමානයි ඍණ 1යි භාගය කියන්නේ ඍණ 3 බෙදීම 2 වන විට ශ්‍රිතයේ අගය. x ලගය ඍණ 1/2 වන විට y ලගය අහන්නේ. බලපන් හරියට x සමානයි ඍණ 3 බෙදීම 2 වන විට ශ්‍රිතයේ අගයනේ බං. y ලගය අහන්නේ. කෙලින්ම y ලගය කියන්නේ. x ලගය ඍණ 3 ඍණ 1/2 ඍණ 1 ඍණ 1/2 කියන්නේ මෙන්න මේ වගේ තැනක්. x ලගය මෙන්න මේ ඍණ 1/2 වෙනකොට y ලගය කීයද y අපේ ඇඳපු ප්‍රස්ථාරේ මෙන්න මේක වෙන්න මේක මෙන්න මේ අගේ. කීයද මේ අගේ? කොහොමද ඒක ගන්නෙ? අනිවාර්යයෙන් මේක ගන්න වෙන්නේ මෙන්න මෙහෙම කැපෙන තැන. මගේ පරිමාණ කියන මට ෂුවර් නෑ. මගේ පරිමාණ කොහොමද අවුල් ටිකක් මගේ මෙතන පොඩ්ඩක් පරිමාණෙත් වැරදුනා හොඳ නැහැ. හරි කොහොම හරි කමන්නේ. ඉතින් උඹලගේ ප්‍රස්ථාරයට අගේ එච්චර සලකන්න ඕනේ නැහැ කියලා උඹලා ඔක්කොටම තීරණ මට මේක යන්න බෑ හරියට මේක. එතකොට මෙන්න මේක හරි ලස්සන මේ ඍණ 1/2 කියන්නේ මේක. ඍණ 3 බෙදීම 2 කියන්නේ මේකනේ මේ ඍණ 1යි 2 කියන්නේ මේක. ඍණ 1/2 ඍණ 3 බෙදීම 2. මේ x ලගේ ර්ණ 3 2 බෙදීමේදී අපි අඬව ප්‍රස්ථාරේ y ලගේ y උස බං y උස ර්ණ 4යි ගානක් එන්නේ බං ර්ණ 4.4ක් විතර වගේ ර්ණ 4.4ක් විතර වගේ මම තුන්වෙනි කොටස ලියන්න මෙන්න මම තුන්වෙනි කොටස ලියන්න තුන්වෙනි කොටසට දාලා උත්තරේ කලබල නැතුව එන්න y ලගේදී නෙමෙයි x සමාන මේකෙදි y වල හිතේ යගේ 100%ක් y කණ්ඩාංකේ x සමාන ර්ණ 3 බෙදීම ර්ණ 1/2 වන විට y උස y කණ්ඩාංකේ
එහෙමනම් ඍණ එක හමාර වෙන ශ්‍රිතයේ අගය තුන්වෙනි කොටස ඒ පාට ශ්‍රිතයේ අගය මට තේරෙන හැට ඍණ 4.4ක් විතර වගේ 4ක් විතර වගේ ඔහොම වගේ හරි එච්චරයි මහමාර ලස්සන බී පාට ශ්‍රිතය y මිමාගේම ගන්නේ x අන් කවර අගය සඳහාද ඒකත් මරු ලස්සනයි මේ බලමු කතාව ශ්‍රිතයේ y ශ්‍රිතයේ අගය y කණ්ඩාංකයේ අගය y ශ්‍රිතය y කණ්ඩාංකයේ මම y කණ්ඩාංකය කියලා දාලා කියවනේ y කණ්ඩාංකයේ මිමාගේම ගන්නේ x අන් කවර අගයක් සඳහාද y වල මේ අගයම මේ y උසම ගන්න x වල මොන වෙලාවකට දානවා අපේ ප්‍රස්ථාරයේ තව තැනක y උස මේ වෙලාවේ ශ්‍රිතයගේ බිඳුවයි මේ වෙලාවේ ශ්‍රිතයගේ ඍණ 1යි මේ වෙලාවේ ශ්‍රිතයගේ ඍණ 4යි මේ වෙලාවේ ශ්‍රිතයගේ මම මේ ඍණ 4.4යි මේ 4.4ම ලැබෙන තව x අගයක් ඉන්නවද ඔව් එල මෙන්න මෙතන ඒක මාර සිරා කියන පට්ට සිරා දැක්කද උඹලා මෙන්න මේක මෙන්න මේ අගේ බං ලාවට කඩේරක් ගහලා කතා මෙන්න මේ අගේ තමයි කතාව උඹලාට තේරෙනවා මේ y උසම තියෙන x වලට අගයන් දෙකක් තියෙන එකක් තමයි මේ අගේ එක හරි අනිත් එක තමයි මේ අගේ මට හිතෙන්නේ නම් ඒක කීයද බං ඍණ 0.2ක් විතර 3ක් විතර වගේ ඍණ 0.3ක් විතර වගේ නේ බං 3 හරියටි ආසන්න උඹලට එන උත්තරේ දානි ඒක මට තේරෙන්නේ නැහැ එච්චරම ඔන්න පරිමාණ වගේ දල වශයෙන් හරිනේ ඍණ 0.3ක් විතර 2ක් 3ක් විතර වගේ හරිනේ කතාව ශ්‍රිතේ මෙමාගේම ගන්නේ x අන් කවර අගයක් සඳහාද x සමානයි ඍණ 0.3 කිව්වට අවුලක් නැහැ විට ශ්‍රිතයේ අගය සොයන්න ශ්‍රිතයේ අගය මේක අන් කවර අගයක් සඳහාද ඒ අගය මේක x සමානයි කියලා ලියන එකේ වැරද්දක් නැහැ x සමානයි අන් කවර අගයක් සඳහාද x සමානයි ඍණ 0.3 විට කිව්වත් වැරද්දක් වෙන්න හේතුවක් නැහැ මේගොල්ලෝ එතන ඒක ප්‍රශ්නයක් කරගන්න නැහැ එතන x ලගේ ඍණ මේකෙදි හරියටම y ලගේ මේ උසෙම ඉන්නවා ඒකයි කතාව ඒ සමීකරණයක නැත්නම් ওই සමීකරණයක් කියලා x ලගේ ගහන්නේ හරි ඒක ඇති එතන ඒතර මේක y කියලා ලියන්න ඕනේ නැද්ද මේක y මේ විට ශ්‍රිතයේ අගේ අර ගානේ අහන සමහර අවම අගේ කුමක්ද වගේ අපි අගේ විතරනේ දෙන්නේ ශ්‍රිතයේ අගේ මේකයි y වල අගේ මේකයි මේකට මේකයි මේ කතාව හරි x සමාන කියලා නොලිව්වත් අවුලක් නැහැ ලියන්න ඕනේ නැහැ අතර මේක ඇති මෙහෙම තිබුණා තේරුණානේ කියන්නේ හරි පැහැදිලි කතාවනේ හරි x අන් කවර අගයක් සඳහාද x සමානයි ඍණ 0.3 ලිව්වත් වැරද්දක් නැහැ ඍණ 0.3 ලිව්වත් අවුලක් නැහැ හරි ඇති ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න සමමිතික අක්ෂයේ සමීකරණය කියන්නේ මේක ඇඳලා තියමුද බං දන්නේ අඳිනවා නම් අඳින්න නම් ඕනේ නැහැ හැබැයි අඳින්න කියලා නැහැ මෙන්න මේක තමයි සමමිතික අක්ෂයේ සමීකරණය ඊපන් සමමිතික අක්ෂයේ සමීකරණය පස්සේ මම මෙතන ලියන්න හතරවෙනි කොටස සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න කියලා තියෙන අතරම අඳින්න ඕනේ නැහැ සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ මෙන්න මේ අඳපිකේ සමීකරණය මේකේ හැම x අගයක්ම ඍණ එකයි x සමානයි ඍණ එක අනිවාර්යයෙන්ම ඔකෙන්න x සමාන ඍණ එක මේක x සමාන ඍණ එක වෙන්න ඕනේ තේරුණා නේ උඹලට කිව්දේ මෙහෙම යන්නේ වට අපි මේක විශේෂත්වය මේ ඍණ 1 ඍණ 2 මෙතන ඍණ 1 3 ඍණ 1 බිඳුව ඍණ 1 ඍණ 5 හැම මේ කියන ඕනම එක්කෙනෙක්ගේ x ලගේ ඍණ 1යි ඒ නිසා අපි මේ සමීකරණ x සමාන ඍණ 1 කියනවා පැහැදිලි නේ කතාව මේ ගත්තොත් y සමාන ඍණ 2 කියන්නේ මේකට y උස විතරක් ශ්‍රිතයේ අවම අගය කුමක්ද ඇත්ත ශ්‍රිතයේ අවම අගය ඍණ 5යි අනිවාර්යෙන් බල පස්වෙනි කොටස වශයෙන් මම මෙතන නම් පස්වෙනි කොටස ලියන්න ඕනේ කෙලින්ම ඍණ 5යි අපි කෙලින්ම y සමාන ඍණ 5යිම ලියන්නේ අගය වශයෙන් එක ලියන්න ඕනේ ශ්‍රිතයේ අවම අගය ඍණ 5යි හරි ඊට පස්සේ මෙන්න මේක වන්නේ x කවර අගයන් සඳහාද 6 වෙනි කොටස මම 6 වෙනි කොටස ලියනවා ගානේ මගෙන් අහන්නේ x වර්ගය දාන 2x ඍණ 4 කුඩයි බිඳුව වන x තමයි මගෙන් අහන්නේ ඒ කියන්නේ මෙන්න මේ කියන්නේ කවුද අපේ y බං අපි ඇඳපු ප්‍රස්ථාරෙමනේ බං මේ ඔව් අපි ඇඳපු y කුඩයි බිඳුව කියන්නේ අපේ y කණ්ඩාංක තමයි මේ තියෙන්නේ අපේ y කණ්ඩාංක බිඳුවට වඩා අඩු වන x අගයන් අපි අර ඇඳපු ප්‍රස්ථාරය කෙලින්ම අපි y කණ්ඩාංක කිව්වට අවුලක් නැහැ අපි ඇඳපු අපේ ප්‍රස්ථාරය ඍණවන x අගයන් හරි ලස්සනයි වරෙන් මේකට අපේ ප්‍රස්ථාරය අපේ y අගේ මේ වෙලාවේ ධන 4ක ඉන්නේ අපේ y උස ධන 2ක ඉන්නේ අපේ y උස 1ක ඉන්නේ අපේ y උස බිඳුවේ ඉන්නේ අපේ y ඍණව ඉන්නේ අපේ y ඍණව ඉන්නේ අපේ y ඍණව ඉන්නේ අපේ y ඍණව ඉන්නේ අපේ y හරියටම මෙතනදී බිඳුවයි එහෙනම් මොන අගයන් වලටද මේක වන x අගයන් මොනවද ඔව් මෙන්න මෙතනින් යන ඕනම x අගයකට අපේ y ඍණයි අපේ y ධනයි එහෙනම්
මෙන්න මෙතනදී බිඳුවයි මෙන්න මේ අගයන් දෙක හරියට ගන්න ඕනේ. මේක වන x අගයන් නේද අහන්නේ. මේක වන්නේ x කවර අගය පරාසයකදීද? හරියටම කිව්වොත් x විශාලයි. උඹලට තියෙනවා -3.1යි කුඩයි මට පේන්නේ 1.1ක් විතර වගේ 1.2ක්ද මන් දන්නේ 1.1ක් දෙකක් වගේ. මෙන්න මේක තමයි නියම උත්තරේ. y ඍණවන x වල පරාසය. x ලගේ -3.1ට වඩා වැඩි වෙලා y ඍණයි අපැන්නත් ආදානයි මෙතෙන්ට එතන 1.1ක් විතර. තේරුණා නේද උඹලට? සමානක් එහෙම ගහන්න බෑ. මෙතන සමානක් තිබුණා නම් හරි. එහෙමනම් හරි. බිඳුව උනත් හරි සමාන උනත් හරි කියන එකට. තේරුණා නේ කියන්නේ? මේක තමයි කතාව. අපේ y කණ්ඩාංක අපි ඇඳපු එකට කිලින් y අපි කියන්නේ. මේ වන්නේ x යන් කවරගේ x කවරගේ පරාසකදී හරියට ඇති. ඊළඟට කියනවා 7 දිගට යනවා නේ. ප්‍රස්ථාරය ඇඳ ඇති කඩදාසියේම y සමාන x හි ප්‍රස්ථාරය අඳින්න. y සමාන x ප්‍රස්ථාරය අඳින්න කියනව නේද බං? ඔව්. මම දන්නේ උඹලගේ මට්ටමින් මටත් ඒක මතකත් නැහැ. එහෙමනම් y සමාන x අඳින්න උඹලා කණ්ඩාංක කොහොම ගන්න ඕනද? x සමානයි 1ේදී y සමානයි 1යි, x සමානයි බිඳුවේදී y සමානයි බිඳුවයි, x සමානයි ඍණ 1ේදී y සමානයි ඍණ 1යි වගේ අරගත්තා නම් ලස්සනයි. මං හිතන්නේ සාමාන්‍ය ප්‍රස්ථාරය මේ සරල දෙකක් වුණාම අපි කණ්ඩාංක 3ක් හොයනවා කියලා කියනවා. එතකොට x සමාන ඍණ 1ේදී ඍණ 1යි. ඍණ 1ේදී ඍණ 1 කියන්නේ මෙන්න මෙතන. මෙන්න මේක එක කණ්ඩාංකයක්, බිඳුවේදී බිඳුව මේක කණ්ඩාංකයක්, එකේදී එක මෙතන. මෙන්න මේ ප්‍රස්ථාරය තමයි අඳින්න ඕනේ. මෙන්න මේක තමයි අඳින්න ඕනේ. ඔන්න ඕක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු රූල තියලා අඳින්න ඕන අනිවාර්යෙන්ම. ඔන්න ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ y සමානයි x රේඛාව. ඇයි මම දන්නේ නැහැ. ඉතින් අඳින්න කියපු නිසා මම ඇඳෙච්චර. පැහැදිලි නේද කතාව? හරි. 7 වෙනි කොටසේ අහන්නේ මගෙන් ප්‍රස්ථාරය අඳින්න. ඔව් ඇඳ. ඒක ඉවරයි. එච්චරයි. ඊට පස්සේ මාර ලස්සනයි. ඊට පස්සේ කියනවා 86 ගන්න. x වර්ග ධන x ඍණ 4 සමානයි බිඳුව සමීකරණයේ මූල. ඒ කියන්නේ මෙන්න මේ කැපෙන් තැන් දෙකේ මූල. ඒ වෙන්නේ යකෝ ඇඳපිකා තිබුණොත්. ඔය ඇඳපිකා නෙවෙයි තියෙන්නේ. ඇඳපිකා නෙවෙයි තියෙන්නේ දැක්කද උඹලා? ඇඳපිකා නෙවෙයි තියෙන්නේ. තේරුණා නේ කිව්වේ. ඒ වගේ ලාට මොකද්ද කරන්නේ මම දන්නෙත් නැහැ. අපි කරන්න ඕන A level වලත් ඔක මරුවට එනවා. මම ඕක උඹලට යනු වචනිකුත් දාලා කිව්වා මට මතක හැටියට. මම ලස්සනට ඒක ගන්න මෙන්න බලපන් කතාව 8 වෙනි කොටසේ අහන්නේ 8 වෙනි කොටසේ අහනවා නේද උඹලගේ මෙහෙම. x වර්ගය ධන x ඍණ 4 සමානයි බිඳුව වන x අගයන් වන x යනු මූල වේ. මේක වන x අගයන් මූල වේ. මේක සමාන බිඳුව වන x අගයන් මූල වේ. හරිද? මූල සොයන කියලා කියන්නේ හරි. එනම් ඔන්න බලපන් එනම් මෙන්න මේ අපේ ඔරිජිනල් ප්‍රස්ථාරය අපිත් දැන් හොයන්න ඕන එකක් ඉන්නව නේද? ඒක ඇතුලේ අපි ඇඳපු ප්‍රස්ථාරය ඇතුල් කරමු. ඒක ලස්සන මම උඹලට එක එක ක්‍රම වලටත් ඔක උගන්වලා ඇති. හැබැයි මේක ඇතුලේ අපේ ප්‍රස්ථාරය ඇතුල් කරා නම් හරි. අපේ ප්‍රස්ථාරය මොකಾದ බං? අපේ ප්‍රස්ථාරය හොරට ලියපන්. එනම් x වර්ගය ධන 2x ඍණ 4 මේක නෙමෙයි බං මේ ඉන්නේ නෑ මේක නෙමෙයි ඉන්නේ මේක ඉන්නවා මෙතන මේක ඉන්නවා මෙතන එකක් හිටිය මෙතන දෙකක් ඉන්න නිසා මම ඍණ x එකක් දානවා. සමානයි බිඳුව වන x අගයන් මූල වේ. මොකද උඹලා කියන්නේ? මෙන් ඒක කරේ මම මේ මට දීපු ප්‍රස්ථාරයේ මගේ ප්‍රස්ථාරය ඇසුරෙන් ලියාගත්තා. හරි ලස්සනයි බං. අපි අනුකල්පිත මේ දසරම කරනවා. අර දින එක අපි අර මේ හරය ඇසුරින් උඩ ලවේ ලියන්න ඕන කියලා මරු කතාවක් මට නිකන් මතක් වුණ එක. ඒක වැඩ නැහැ. හරි සමීකරණේ මූලනේ. ඔව්. මෙන්න මේකමයි මේ මොකಾದ? මේ යකෝ අපේ y එලෙල මේ ඉන්නේ අපේ y. මෙන්න මේක වන x අගයන් වේ වෙන x. මේක කියන්නේ මේක වන x අගයන් කියන්නේ මේක වන x අගයන් කියන්නේ y සමානයි x වන x අගයන් වේ. මේක මාර ලස්සනයි. මෙන්න මේ y සම අපි ඇඳපු ප්‍රස්ථාර මේ y සමාන x රේඛාවේ අපි ඇඳපු ප්‍රස්ථාරයේ මේ ඉතින් අපේ ප්‍රස්ථාරය x ට සමාන වන තැන. කතාව තියෙන y කණ්ඩාංකයේ x ට සමාන වන මේ y සමාන x මේ අපේ ප්‍රස්ථාර කෙලින්ම. එහෙනම් මේකෙදි අපි කරන්න ඕනේ මේ දැන් අපි කරන්න ඕන ඒක හරිය ලස්සනට ඔක කියවෙනවා. ඔක ටිකක් උඹලට කලිමුත් මම මේක විස්තරාත්මකව ගොඩක් ඒවා කරා. එහෙනම් ඇත්තට මේ වෙලාවට කරන්න ඕනේ මෙන්න අර අපි අර y සමාන x අඳින්න කිව්වෙත් මම මේකයි. කෙලින්ම කැපෙන තැන x අගයන්. y සමානයි x වන x අගයන්. මේ y කියන්නේ අපේ y. අපේ y එක x ට සමානව කියන්නේ අපි normal y සමාන x ප්‍රස්ථාරයේ අපේ x ප්‍රස්ථාරයේ කැපෙන තැන x අගයන්. කතාව තේරෙන්න ඕන කින්දේ
එහෙනම් ඒක හරි ලස්සනයි. හරිම ලස්සනයි අපි ඇඳපු ප්‍රස්ථාරය. මේ ඒ කියන්නේ මෙන්න මේක වන x අගයන. යටි මෙහෙම ලියවනම් හරි. එනම් අඳින ලද ප්‍රස්ථාරයේත් y සමානයි x සරල රේඛාවෙත්. මේ අඳින්න අපි අඳපු ප්‍රස්ථාරය මේ තියෙන්නේ. මේ කැලේ කියන්නේ අපේ ඒකානේ. අපි අඳපු එකේ y සමාන x එකේ කැපෙන තැන් ටික. එනම් අඳින ලද ප්‍රස්ථාරයේත් y සමානයි x සරල රේඛාවෙත්. හදිසියෙවත් නොතේරුම් තැනක් આવුත් ටක් ගාලා මෙහෙම එකක් ගත්තා. මේ කියන කැපෙන තැන ගත්තා නම් හරි. මේ වෙලාව විභාගයට ඕන දේවල් කියලා දෙන්න නැතුව දැනුම සම්පූර්ණ පිරිවෙලට එන ගමන් විභාගයටත් සෙට් වෙන්න එපේ. එනම් අඳින ලද ප්‍රස්ථාරයේත් y සමාන x සරල රේඛාවෙත් ඡේදන ලක්ෂ මෙහි මූල වේ. ඡේදන ලක්ෂ මෙහි මූල වේ. දැන් අපි ගත්තොත් එමාර අපි y සමාන බිඳුව වගේ අපිට ආවේ. මේ අපිට ගොඩක් දුරට මේ වගේ මට මතකයි අපිට අපි හදු ගණන් ගලා y සමාන බිඳුව නැත්නම් y සමාන 2 වගේ ආවේ. ඔව් මෙන්න මේක වන x අගයන්. ඒතර මේක කෙලින් මැන්දා ඒක කැපෙන තැන ගත්තා. මේකෙදි y සමාන x රේඛාව වැන්දා කැපෙන තැන ගත්තා. තේරුණාද කියන්නේ වයින් අල්ලු මම කැමරාව මේකට මෙන්න සෙට් සීන් එක මේ දෙකේ ඡේදන ලක්ෂණ ලැබේ. එනම් මෙහි මූල මෙන්න මේවා මූල බං. එනම් මෙන්න මේකයි මූල වෙන්නේ මෙන්න මේ කැපෙන තැන් වල x වගේ මටත් තේරෙන්නේ නොහොම වගේ. මෙන්න මේවා තමයි මේවා. මට තේරෙන්නේ මගේ පරිමාණත් එක්ක පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. හරි කොහොම හරි 8 වෙනි කොටසට උත්තරේ වෙන්නේ x සමානයි 1.8ක් විතර වගේ. හෝ x සමාන 1.8ක් හෝ x සමානයි ඍණ 2.2ක් 3ක් විතර වගේ. උඹලගේ ඒක වෙනස් ඇති. මම දැන් ඒක පොඩ ගණි පොඩ එහෙම කරපන්. උඹලගේ දශම ස්ථාන 1 2ක් එහෙර මෙහෙර දෙනවා. මගේ නම් ගොඩක් වෙනස් දන්නෙත් නෑ සමහරට. ඕක තමයි වෙන්න ඕන. තේරුණා කියන්නේ නේ. අපි ප්‍රස්තාර ගොඩක් හැදුවා. මම ඊළඟ ප්‍රස්තාර මිට වෙනස් කරලා දාන්නම්. එතකොට ප්‍රස්තාර සෙට් එක මම ඇඳන් අපි ආපු ඔක්කොම ටික කරන්න පිළිවෙලට. හරි. මම හිතනවා ඒක ඇති කියලා. ඊට වඩා ඕනේ සමීකරණ මූල සොයන්න. එච්චරයි නේ. පැහැදිලි. රයිට් අපි යන් ඊළඟ ගන්නට. හරි අපි යමු මිනිත්තිය ගානට 14 වෙනි ගානේ අපි ගණන් ටික ඔක්කොම හදුවා මට මතකයි ගණන් දෙක කොහෙද තියලා පිස්සු හිඳ කෙලියක් වුණා අපිනේ 2000 හිටන් සියලු ගණන් ටික මම හදලා තියෙනවා 2020 දක්වානේ 20 දක්වා ඔක්කොම ටික හැදුවා මට මතකයි සමහර වෙලාව ගණන් දෙකක් තිබුණානේ සෑහෙන ලක්කොත් ඒක ගියා මට මතක හිටියේ අපි ඒකේ එන්න තියෙන ඔක්කොම ආකාර ටික ඉතින් කරා ගණන් ටික ඔක්කොම කරානේ මම වෙනම ගණන් ටිකත් හදුවා මේක මම සාමාන්‍ය ගානකුත් දැම්මේ හැබැයි 89 ආපු සම්පූර්ණ ගාන 1089 ආපු ගාන රූපේ ABC ඍජුකෝණී සමද්විපාද ත්‍රිකෝණාකාර ලෝහ තහඩුවේ AC සමාන මේක 30යි C කෝණය 90යි අරය 7ක් වූද කේන්ද්‍රයේ C වූද මේ කේන්ද්‍රික ඛණ්ඩයක් අඳුරු කර ඇති විදිහට තහඩුවෙන් කපා ඉවත් කරන ලදී සරල දෙයක් ABC තහඩුවේ වර්ගඵලය සොයන්න ඒක ගාන ලස්සනට අහන එකට උත්තර දෙන්න ඕනේ ABC තහඩුවේ වර්ගඵලය පළවෙනි කොටස ABC කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ ආධාරකය ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම 2 මොකද උඹලා කියන්නේ ඕක නේද කතාව ආධාරකයේ හරිනේ හරි ඒ කියන්නේ 15 වැඩි කිරීම 30යි කියපු දේ තේරෙන්න ඕනේ 0.15න් පහ එකක් ඉතිරි කියන්නේ 450යි සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් 450ක තියෙනවා ත්‍රිකෝණයේ වර්ගඵලය බොහොම සරලයි පොඩි විදිහට ප්‍රශ්න අහන්නේ කපා ඉවත් කරන ලද CMN කේන්ද්‍රක ඛණ්ඩය අරය 7 සෙන්ටිමීටර වෘත්තයෙන් කීයෙන් පංගුවක්ද දෙවෙනි කොටසට උත්තරය දෙනවා කීයෙන් පංගුවක්ද 4න් 1 කි කියලා කිව්වනම් හරි නේද බං 4න් 1 කි ඉරි ගහන්නත් ඕන එම කේන්ද්‍රක ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න එහි වර්ගඵලය හරි එහි වර්ගඵලය සමානයි 4න් 1යි කෙලින්ම දාන්න පුළුවන් 5r වර්ගය 5r වර්ගය කියන්නේ 7 වැඩි කිරීම 7යි කෙලින්ම ලියන්න පුළුවන් සූත්‍රය ලියලා ආදේශ කරත් හරි ලියන්න නැතුව ආදේශ කරන්න පුළුවන් අපි දැක්කා ඒක මේකට මේක කැපිලා ගියාම හරි මෙතන එනවා ඒතර මේක 2යි මේක 11යි ඇත්ත කතාව ඒකනේ හරි 77 බෙදීම 2යි මේ කතන්දරේ හරි එතකොට මේක 3යි 18.5යි සෙන්ටිමීටර වර්ග ඕක තමයි උත්තරේ 38.5ක් තමයි වර්ගඵලය දශම කරලා ගමු දෙවෙනි කොටසේ උත්තරේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඉතිරි කොටසේ වර්ගඵලය වෙනම අහනවනේ ඒක අහන්න තරම් ලොකු දෙයක් නෑ එතන නේද මම පොඩි ගාණක් නේ ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි ඇත්තටම 450න් අඩු කරන්න ඕන 38.5ක් තේරුණානේ බොහොම සරල කතාවක් නේ මේ වගේ මම නිකන් උඹලට කියන මේ ගණන් ලීසින් 400 මේ වගේ આવොත් මම නිකන් මතක් කිරීමක් කරන මේකත් බැරි වුන් ඉන්නවා සාමාන්‍ය දැන් අහුවෙලා තියෙන 38.5 අඩු කරනකොට දශම ස්ථාන කෙලින් තියෙන්න ඕනේ මේකේ දශම ස්ථාන නැහැනේ මේක දශම ස්ථාන තියෙනවා දශම තිත කෙලින් තියෙන්න ඕනේ එකතු කරනකොට අඩු කරනකොටයි මේකෙන් මේක අපි අඩු කරන්න ඕනේ තේරෙන කතන්දරේ නේ ඔව් ඒතොර එනවා 10න් මේක 5ක් එනවා 9න් 8ක් කියන්නේ 1යි මෙතන 4න් 3ක් කියන්නේ 1යි මේක එනවා 411.5 සෙන්ටිමීටර් වර්ග කොහොම ගත්තත් අවුලක් නැහැ නමුත් හරියට ගන්න ඕනේ
තේරුණානේ උඹලට කී දශම අඩු කරනකොටත් එහෙම ගුණ කරනකොට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ගුණ කරන අග ඉලක්කම් කෙලින් තිබුණා නම් ඇති දශම ස්ථාන ගණන් කරලා තියන්නේ. තේරුණානේ කියන්නේ. පැහැදිලිනේ. රයිට්. එතකොට B පාර්ට් එකේ අහනවා ABC ත්‍රිකෝණාකාර තහඩුව සෙන්ටිමීටර් 3ක ඝන මීටර එහෙම නෙවෙයි නේ බං. සෙන්ටිමීටර කොහොමද හො. සෙන්ටිමීටර් 3ක ඒකාකාර මිලිමීටර වගේ තිබුණා නම් එහෙම දශම මේ සෙන්ටිමීටර කරලා කියන්නේ 10න් බෙදලා තමයි වැඩි කරන්න ඕනේ. ඝනකමින් යුක්ත වෙන එම ඝන වස්තුව කුමන නමින් හැඳින්විය හැකිද නම අහනවනේ. ඔව් යමු. B පාර්ට් එකේ පළවෙනි කොටස නම අහනවා. නම කුමන නම බං ත්‍රිකෝණයකට ඝනකමක් දුන්නම නම මොකද්ද? ප්‍රිස්මේ නේද? ඔව් ප්‍රිස්මේ නේ. ප්‍රිස්මේ තමයි නම. ත්‍රිකෝණයකට ඝනකමක් දුන්නම ප්‍රිස්ම කැටයක් හැදෙන්නේ නේ. ඔව්නේ. 4s1කට ඝනකමක් දුන්නම ඝන කාභයක් හැදෙන්නේ. ඝනකයක් කියන්නේ සමාන පැති තියෙනනේ. හරි. හැදින්නේ එහි පරිමාව අනිවාර්යෙන් පතුලේ ABC ත්‍රිකෝණයට කපපු කෑල්ල ගැන කතා කරන්නේ ABC. ඒතර කෙලින්ම පරිමාව කියන්නේ මොකද්ද? පතුලේ වර්ග මේ පරිමාව කියන්නේ වර්ගඵලෙ වැඩි කිරීම නෑ මොකද උඹලා කියන්නේ? වැඩි දින කියනවා වර්ග මේ නෑ පොඩි උන් කියන මොකද මේ පරිමාව කියන්නේ පතුලේ වර්ගඵලෙ වැඩි කිරීම උස කියලා කියනනේ. දිග නෑ මොකද උන් අමරින්නේ. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උසද උඹලා කියන්නේ වර්ගඵලෙ වැඩි කිරීම උස. ඒ ඔක්කොම වැරදි. ඒකාකාර ඝනකම මට කියන්නේ දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස එහෙම කියන්නේ නෑනේ වර්ගඵලය කියන එකට. හරි. ඒක අතහැරපන්. එතකොට ඒකාකාර ඝනකමක් තියෙනවා නම් හැබැයි පතුලේ වර්ගඵලෙ උසින් වැඩි කරාම හරි. තේරුණානේ කතාව. ඒ පතුලේ වර්ග ඒ කියන්නේ ප්‍රිස්මේ වර්ගඵලෙ සිලින්ඩරේ වර්ගඵලෙ පරිමාව වෙන්නේ තියෙන්නේ. පතුලේ වර්ගඵලෙ ෆයි r වර්ගය උස h ෆයි r වර්ගය h. කේතුවේ එක බෑ. කේතුවේ ගන්නකොට ඒකාකාර ඝනකමක් නෑනේ. එතකොට අඩු වෙනවනේ මේක. ඒක වෙන ක්‍රමයක් කියන්නේ. 3න් 1යි ෆයි r වර්ග h මතකයි නේ ඔයාලට. හරිනේ මම ඊළඟ පේපරේට මේ සෙට් එක සම්පූර්ණ වෙනස් කරලා දානවා. ඒකට තව හොඳයිනේ. නැත්නම් එකම වගේ ගණන් වෙනවනේ. හරි. එතකොට මම මේ ගණන් තෝරලා ගත්තේ. මම ඇත්තට මේ ගණන් ටික හදලා තියෙනවා. මම ගණන් ගොඩක් තේරුවා. ඊළඟ මම ටක් ගාලා එක සෙට් කරලා දාන්නම්. දැන් මට අර ගණන් ටික තියෙනවනේ. ඒක දෙන්න පුළුවන් නියම කීමක්. එතකොට ලබන සැරේ මම ඒ වීඩියෝ එකකින් දාන්න නිසා මගේ වැඩි කියන්න නැතු වෙනවා. දඩ ගේමකට පට්ට ගේමක් දෙන්නම්. මට පුළුවන් උපරිම දේ මම කරලා දානවා ලබන සැරේකට නම්. හරි. ඒක ඇති ගණන් නම කුමක්ද? එහි පරිමාවනේ. ඒකේ මහා පරිමාව. හරි. පරිමාව සමානයි. ඕනනම් මෙහෙම දැම්මත් හරි. වර්ගඵලය පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. පතුලේ වර්ගඵලය ඝනකම ඒකාකාර නිසා තමයි. පතුලේ වර්ගඵලය ආවේ මට පතුලේ වර්ගඵලය ආවේ ත්‍රිකෝණයේ වර්ගඵලය බං 450 නේ. ඔව් 450. ඒක වැඩි කරන්න ඕන උසෙන් අනිවාර්යෙන් සැලකිලිමත් වෙයන් මේ ඒකක කොහොමද කියලා. මේකේ නම් ඒකක කේස් කරලා නැහැ. ත්‍රිකෝණාකාර තහඩුවක් මිලිමීටර වලින් වගේ දුන්නා නම් එහෙම සෙන්ටිමීටර කරලා ගන්න ඕන 10න් බෙදලා නේ. තේරුණානේ උඹලට කියන දේ හරිනේ. මේක 0.15 එකක් විතර කියන්නේ 12 1 13 කියන්නේ ඝන සෙන්ටිමීටර. ඒකකෙම අනිවාර්යයෙන්ම හරියට තියෙන්න ඕනේ. 1350යි. ගණනය කරන්න. රයිට්. දැන් කියනවා එම ඝන වස්තුවේ පරිමාව මෙච්චරක් යයිද එම ඝන වස්තුවේ කුමන එහි පරිමාව ගණනය කරන්න සිතන්න. එම ඝන වස්තු 300 ගණන් තියෙන මේක 408ක් දෙන්නේ. හැබැයි දැන් මොකද එම ඝන වස්තු කිව්වේ. හරි කමන්නේ. ඒක ඝන වස්තුවේ කොහොමද හැදෙන්නේ? එහි පරිමාව සොයන්න. එම ඝන වස්තුවේ පරිමාව 1408 යයිද එය උණු කිරීමෙන් ලැබෙන ලෝහ වලින් අරය දෙකක් වූ ගෝල තනන ලදයද සිතන්න. එසේ උණු කිරීමේදී හා තැනීමේදී ලෝහ අපතේ නොවන ලදයි සලකා තනන ලද ගෝල සංඛ්‍යාව ගණනය කරන්න. මම ඉතින් එහාට වෙන කතාවක් කරන්න යන්නේ නැහැ. මෙන්න මෙහෙම කතාවක් නේද මේ කියන්නේ. ගාන කිය දෙවෙනි කොටසේ ගාන කියනවා නේද? මෙහෙම කතාවක්. මේක උණු කරලා ගන්න පරිමාව මෙච්චරයි. ගෝල කොච්චරක් හදන්න පුළුවන්ද? අරය අපි හිතමු ගෝලයක ගෝල කීයක් පුළුවන්ද? අපි හිතමු n ගානක් පුළුවන් කියලා. මම කියුම්බලට ගෝලයක පරිමාව අරන් ගෝල n ගානෙන් ගුණ කරාම මෙච්චර පරිමාවක් මෙතන තියෙනවලු. මේ තියෙන මොනවද මේ රත් කරලා ගත්ත යකඩ ටික අරගෙන අච්චු වලට දාගෙන යනවා. අරය දෙකක් වුණ අච්චු වලට. ඒතර අර එක ගෝලයක පරිමාව අච්චු ගානෙන් ගුණ කරලා නම් අර මුළු මෙහෙම දාගෙන යන එක වෙන්නේ. ඒ කියන්නේ සාරාංශය මෙහෙම නේද බං? කියන්නේ අපි ගමු ගෝලයක පරිමාව 3න් 4යි ෆයි r ඝනය ඒ වගේ ඒවා n ගානක් සමාන වෙනවා ඒගොල්ලෝ කියන 1408ට. මොකද උඹලා කියන්නේ මම දැන් ආදේශ කරන්න. මම ආදේශ කරන්න කලින් මේක ලිව්වේ ඇත්තට මෙන්න මෙහෙම ගෝලයක පරිමාව මේ නිකන් මේ පැත්තෙන් ගෝලයක පරිමාව ගෝල ගානෙන් වැඩි කරාම ඔය කියන පරිමාව වෙනවා. මෙන්න මේ කොහොම හරි මේ සම්බන්ධي ගන්න ඕන කියන එක නේද මේකේ තේරුම. ගෝල ගණන සිම්පල් n ලෙස ගමු කිව්වොත් තව ලස්සනයි.
තනලද ගෝල සංඛ්‍යාවනේ අහන්නේ. මේ ගෝලයක පරිමාණය n වරක් තීරණය බලන්නේ 3න් 4යි 5 කියන්නේ 7න් 22යි r ඝනය කියන්නේ 2 ඝනය. මොකද උඹලා කියන්නේ සමානයි 1408යි. අන්නම. පැහැදිලි නේ මං කියන්නේ. පැහැදිලි නේද කතාව? හරි. තනලද ගෝල සංඛ්‍යාව තමයි මගෙන් අහන්නේ. සංඛ්‍යාව තමයි අහන්නේ. පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් ලොකු කේස් එකක් එන්න හේතුවක් නෑ වගේ මටත් ඒ උනාට පේන්නේ නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි එහෙනම් n සමානයි 1408 වැඩි කිරීම 3 වැඩි කිරීම 7 බෙදීම 4 වැඩි කිරීම 22 වැඩි කිරීම 8 කියලා වගේ දාගමු ෂේප් එකේ. පුළුවන් තරම් ෂේප් එකේ කපලා දාමු. තේරුණානේ කතාව? පුළුවන් තරම් අඩු ඉලක්කම් වලින් කපලා මේව ඔත්තේ නිසා කැපෙන්නෙත් නැහැ. ෂේප් එක ඉරට් ටික කරලා දාමු. මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් 4න් වගේ අනිවාර්යෙන් ඔක් කැපේ 8න් ගත්තත් කැපෙනවා අනිවාර්යෙන්ම. 4 වංග කපන 4ක් 1යි. 4 වරක් 3යි. 4 3 12යි 20ට 4 වරක් 5යි. 8ට 4 වරක් 2යි. එච්චර. සෑහෙන දෙයක් නෙතන. තේරුණානේ? උඹලට කියන්නේ හරි 8න් වගේ බෙදලා දාන්න පුළුවන්. වරදී කියන මට බයක් තියෙනවා. ඕන්නම් දෙකෙන් හරි කමන්නේ බෙදලා මං 4න් බෙදලා දාන්නත් පුළුවන්. 8න්ම බෙදලා දාන්නත් පුළුවන් කිසිම ගේමක් නැතුව. පැහැදිලි කතාවනේ. හරි. එහෙනම් ඇත්තම කතාව ගත්තොත් මේ 8 වරක් ඕනනම් 1යි. 8 වරක් 4 නේ බං. 8 වරක් 4 32යි. ආයි 32ක් එන්නේ. ආයිත් එන්නේ ඒතර 4ක්මයි එන්නේ. දැක්කද උඹලා කතාව? මේ හිතන ගානට මෙතන 22 වරක් 1යි. 22 වරක් 2යි. අන්න කතාව. එහෙනම් ඇත්තටම ගෝල ගාන එනවා 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 7 කීයද 42යි. ගෝල 42ක් හදන්න පුළුවන්. එම නිසා සෑදී හැකි ගෝල ගන්න 42කි. තේරුණා නේ උඹලට කින්දේ? පැහැදිලිනේ? ගෝල සංඛ්‍යාව සොයන ගෝල ගන්න 42ක් පුළුවන්. පොඩි ගාන අර එක දිගට උඹලට දැන් ඔය චාටරම ගණන් ටිකක් දැම්මොත් උඹලට මේකත් එපා වෙන්නේ. ඉතින් එහෙම නැති ඔය විභාග ගණන් වල පොඩි දේවල්මයි තියෙන්නේ. වෙනස් කරලා අපි ඊළඟට හදමු තව එකක්. ඉතින් ඕක තමයි කතාව. ලොකු ප්‍රශ්නයක් නෑ. අන්තිම ගන්නටත් යමු. වෙලාව අඩු කරගන්න තරමට හොඳයි. මොකද මේකට ලොකු වෙලාවක් නාස්ති කරලා තියෙන මොකුත් නෑ. උඹලට තව වැඩ තියෙනවා. නොකරපුවා තියෙනවා. ඒ ටිකයි ඔක්කොම. ඉතින් වැඩ ටික ඉතින් ඕ ලෙවල් ටික කොහමරි ගොඩ දාන්න ඕන. හොඳම උපදෙසක් දෙන්නම්. හැම විෂයකම අඩුම පේපර්ස් 15ට 3ක්වත් අඩුම කරලා කියනනම් හරියටම හරි. ඒ සියලු වගේ වැඩ නතර කරලා අන්තිම පේපර්ස් 3 කරා නම් හරි හැම විෂයෙම. උත්තර ටික කොහෙන් හරි හොයාගෙන මොන හරි දෙයක් කරගෙන උත්තරත් බලලා චෙක් කරගෙන ඒක තමයි කරන්න ඕන. ඒකමයි කරන්න ඕන. අනිවාර්යෙන් ওই වැඩේ ගොඩ. ඒ නිසා මේක කරමු. ඒකල ඒකෙන් ගැම්ම අරගෙන ආයුධ මොනවා හරි ජීවිතේ මේ වෙනකොට අඩුපාඩු වුණා නම් කට්ටි පෙන්න අර කරා මේව කරා අරකයි මේකයි මොන හේතුවෙන් හරි හරියට වැඩේ කෙරුන්නේ නැත්තම් පොඩි පොඩි අඩුපාඩු නම් තිබුණේ මැත්ස් වල B එකක් වගේ ඉන්නේ සයන්ස් B එකක් කෙනෙක් ඒ ලෙවල් සයන්ස් කරනවා තොපි ඔක් කරන්න ඕන තොපි ඔක්කොම කියන එකෙන් අදහස් කරේ තියෙනවනේ ඔක්කොම කරන්න ඕන වැඩ කොන්ද පණ තියෙන හැම එකම කරන්න කොන්ද පණ තියෙන කිසිම එකෙක් අංශු මාත්‍රයක් බය වෙන්න එපා මැත්ස් කරන්න හරි සයන්ස් කරන්න හරි කිසිම විදිහකින් බය නැහැ කොන්ද කෙලින් තියෙන්න ඕන දෙන වගේම වරින් දෙන්නම් ගේම දුන්නම ඉවරයි ආයි මොන හිනායයි තොපි හිනා යන්න දෙපේ යකෝ මම ඕලෙලුන්ට හැදුවනේ එළව ගන්න ඔච්චර කීයක් හැදුවද කීයක් නම් හදුවද කියපන්. ඒ නිසා තව ඉස්සරහට පාඩම් ගියන් තව හෙන තෝගයක් තව හදන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අර එකම ඒ හොඳට plan කරන දුන්නා නම් ඕන විෂය සයන්ස් විෂය මොනවා කරන්නද සයන්ස් විෂය නම් ඒකයි කේස් එක රයිට්. ඒ කතාව දැන දැන් අපි වැඩි කරමු මේක. එහෙනම් කොන්ද නැත්තම් මොන විදිහින්වත් එහෙට මෙහෙට පැන පැනින කිසිම එකෙක් සයන්ස් ඒ 9වත් මැච් කරන්න සයන්ස් කරන්න දෙන්න එපා. එන්න මෙපා. ඒ 9 ගන්නුන් F3 ගත්ත ඕන් තරම් ඉන්න. අර යන්තම් ඕලෙල් කොට දාලා දඩම රෑන්ක් වලට ගියුන් ඇති පදන් ඉන්නවා. ගේම තමන් අතේ තියෙන්නේ. ඉතින් සයන්ස් ඒ ලෙවල් ඔක්කොම කියලා දෙනවා. සියලු දේවල් කිව්වට මොන බරිද්දයි. හරි. යමන් අන්තිම ගන්නට. හරි. එතකොට අපි යමු 15 වෙනි ගානට. මම 15 වෙනි ගාන එහා පැත්තේ බෝඩ් එකේ හදලා තිනවා. මේ මොකද ඒක ලඝු පොතත් ඕන නිසා මම ඔයගලත් එක්ක දත්ත ටික සෙට් කරලා මම කෙලින්ම ගානට සීන් කරන්නම්. මේක 89 ගාන. එතකොට මෙහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔය පිළිහුළුද මගුලෙක් වෙනවා. ඔන්නෝම ගියා කියපන්කෝ ඕන මගුලක් එක හරි. ඒක වැඩ නැහැ. මෙතකොට මේක F කියනවා, මේක D කියලා කියනවා, මේක B කියනවා, මේක C, මේක A. මෙහෙම ආවා මේක ගත්තා මෙහෙට ගියා. ඕකනේ කතන්දරේ හරි. මේක 30 මීටර් මේකත් හරි ඔක්කොම හරි. දැන් ගානේ දත්ත ටික ලකුණු කරන්න කියනවනේ. මීටර් 30ක් උස ඒක හරි ඒ හිසිටින පිළිහුළුවෙක් අසල නිවසක් ඉදිරියේදී මාළු ටැංකියක FU මාළුවෙක් දකි. මාළුවා ඩෑගෙන නිවස ඒක සීන් එක හරි. එතකොට මෙහෙම සීන් ඔක්කොම හරි. පොළොවට හිරින් ඔක්කොම කරන්තර හරි කියපන්කෝ. මේකම තලයක තමයි ඔක්කොම ටික තියෙන ගහයි මේකයි මේක ඔක්කොම මෙහෙම. එකක් මෙතන අනිත් එක මෙතන අනිත් එක මෙහි වගේ නෙමෙයි. එහෙම වුණොත් අර සිරස්තල වෙනස් වෙනවනේ. ඒකේ පස්සේ දැන් ඒක එච්චර ඉඳන් ඕනේ ඒ හිසිට නිරීක්ෂණය කරන විට F හි අවරෝහණ කෝණය තියරියෙන් කතා කරොත් අවරෝහණයේ
ආරෝහණ අවරෝහණ දිගංශ. ඔච්චරනේ කතාව. ඉන්න මට්ටමේ ඉන්න S2 මට්ටමින් තිරස් S2 තිරස් මට්ටමින් ඉහළට හදන කෝණ ආරෝහණ කෝණ පහළට හදන කෝණ අවරෝහණ කෝණ. එච්චරයි කතාව. ඕකනේ සිද්ධිය. එහෙනම් දැන් කියනවා A සිට නිරීක්ෂණය කරන විට F හි අවරෝහණ කෝණය A වලින් නම් බලනකොට F වල අවරෝහණ කෝණෙත් එතන තිරස් මට්ටමත් එක්ක පහළට හදන කෝණය මේක තමයි උඹලට ඔය 65යි 30 කියලා තියෙන්නේ. මෙන්න මේකයි 65යි 30 කියලා තියෙන්නේ. තේරුම් ගන්න ඕන කතාව. එතකොට ඒත් එක්කම දැන් ගාන තියෙන්නේ මෙහෙනේ බං. මේ උඩින් දත්තයාවට ගාන තියෙන්නේ මෙහි නිසා අපි මේ කෝණෙත් 65යි 30 ලකුණු කරගමු. ඇත්තම කතාව මෙහෙම කරන්න ඕනේ. උඹලට තේරෙන්නේ නේද කෝණ කියලා. මොකද දත්ත හා ගාන රූපේ තියෙන මෙහෙනේ මේ උඩින් එන රූපේ එළිය රූපයක් එළිය දත්ත වගේක්නේ. තේරෙන්නේ කියන්නේ හරි. F සිට නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය F වලින් නම් බලන ආරෝහණ මෙතන තිරස් මට්ටමත් එක්ක ඉහළට කෝණය. ආරෝහණ කෝණය තමයි 39යි 48 කියලා කියන්නේ. තේරුණානේ උඹට කියන්නේ. පැහැදිලි කතාව හරි. FD 12යි. FD මේක 12යි කියලාත් වෙනම කියනවා. මීටර් 12යිලු. මොන දත්ත ටිකනේ ඇත්තටම ගන්න ඕනේ. හරි. මේවා සරල රේඛාවල ඒකත් හරි. ඉහෙට දත්ත සීන් කරවන්න කියලා කියලා තියෙනවා. ඇතුළත් කරන රූපය ඇතුළත් කරා ඔක්කොම ටික හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට CF වගේ අහනවා. CF වගේ වෙන මේ වගේ අහනවා. එහෙනම් මෙන්න මේක සම්බන්ධව ඍජුකෝණ ත්‍රිකෝණය මතක වලට සම්මුඛපාදයේ බද්ධපාදයෙන් බෙදුවොත් ලැබෙන්නේ එකම නියතාගයක්. ඒ කියන්නේ 30 අරගෙන CF වලින් බෙදුවොත් ලැබෙනවා නියතාගයක්. අපි ඒකට කියනවා tan 65යි කලා 30 මේක මිනිස්සු පොතක හොයලා ලියලා තියෙනවා. මෙන්න මේක දැම්මා 30 බෙදීම CF නෙන්නේ මම එහා පැත්තේ හදලා තියෙනවා. ඒක වෙනම කියන්නම් ඒක හරි. ඊට පස්සේ කියනවා BDUs මම එහා පැත්තේ හදලා තියෙනවා. BDU කියන්නේ මේ රූපෙට දාමු. එහෙනම් BD අරන් බෙදපන් 12න් ඒක සමානයි tan 39යි කලා 48. මේක දන්නවා කෙලිම BD හොයන්න පුළුවන්. තේරුණාද කතන්දරේ හරි. ඊට පස්සේ කියනවා ගසපාමුල සීහි වාඩි වී සිටින එක. මෙතන ඉන්න එකෙක් දකින්නවලු මෙතන ඉන්න පිළිහුඩුව දකින්නවලු. ඌ දකින්නවා මෙහෙම හිටියා ඌ මෙහෙම සීන් වුණා රුවන්න දකින්න මෙහෙම. මොකද කතාවනේ මෙන්න මේ කෝණය අහන මේ වගේ තැනක මේක තීටා කියලා දාගෙන සම්මුඛ පාදයේ දැන් හොයලා තියෙනවා බද්ධ පාදයේ අපි දැන් හොයාගන්න පුළුවන් දැන් හොයපුවකින් tan තීටා අරගෙන ඒකෙන් තීට ප්‍රතිලඝු හොයනවා වගේ tan ඉන්වර්ස් කියලාගෙන tan හොයලා ගන්න පුළුවන්. තේරුණා නේ උඹලට කියන්නේ හරි. ඕක තමයි කතාව. අපි යමු රූපෙට වඩ සෙට් කරමු කැමරා. මෙන්න සිද්ධිය 15 වෙනි ගාන 1989. අපි අර කියපු ටික තමයි තියෙන්නේ මේ පිළිඩු එනවා සීන් වෙනවා. ඒ කතාව හරි. මේකෙන් හරහා මේක හරි. මේක බෙදීම මේක කියන්නේ tan 65. මේක බෙදීම මේකෙන් tan 65යි 30. 30 බෙදීම CF කියන්නේ tan 65යි 30 කියන්නේ 2.194. හරිද කතාව හරි. ඒ කියන්නේ සීන් කරාම CF කියන්නේ 30 බෙදීම මේක මේ CF කියන්නේ 30 බෙදීම 2.1. පැහැදිලි නේද කතාව? දැන් කොහොමද මේක බෙදාගන්නේ? ඇත්තට මේක බෙදෙන එක අමාරුයි නේ. උඹලට මම කිව්වා දිගටම හරියට ගාණක් අරගෙන දැන් මේක හදිස්සියේවත් බැරි නම් හරියටම ගාණක් මගේම වීඩියෝ එකක් ඕනනම් බලලා හරියට මම ඒක විස්තර කරන ලඝු වලින් කොහොමද ඒක ගන්න කියලා. මේකේ ලඝු හෙව්වා මේකේ ලඝු හෙව්වා ලඝු දෙක අඩු කරා ප්‍රතිලඝු හෙව්වා දරස් උත්තරය ආවා. මෙන්න කතාව. මේක ලියනකොට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕනේ. 1 කියලා ලියන්නේ. ඒ සම්මත අංකනේ 1 මේ විද්‍යාත්මක දන්නවා 1 30 බිඳුව 47 71. මේක බිඳුවයි දශම 21.94 යකන් දෙකකින් කියවන්න ඕනේ. මේක අඩු කරපන් දරස් මේක. දැන් මේකේ ප්‍රතිලඝු හේපන්. මෙතන 1 නිසා වැඩි කිරීම 11 මෙන්න මේ කැලල ඉන්නේ කොහෙද බලන්න ලඝු පොත ASCII. ඉන්නේ කොහෙද බලපන්. ඒකයි කතාව. එතකොට ඒ කියනවා 1.13.6.5 තමයි ඔක තියෙන්නේ. 6.7 තියෙන්නේ. ඒක 10කින් ගුණ කරන්න ඕනේ. එතකොට 13.6.7ක් එනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට කියන්නේ 14ක් එනවා. දශමිතින් යාර 5ට වඩා වැඩිනේ. 14ක් එනවා. මෙතන හොඳට හුරු වෙන්න ඕන. කීප් දෙකක් තුනක් අරන් හොඳට එනවනේ හැමදාම. තේරුණා කියන්නේ හරි. ඊට පස්සේ උඹ ලංගනවා BD. BD කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. දරස් ආය නැවත tan. තේරුණාද කතන්දරේ? එහෙනම් මේක මේ හරියට. tan 39.48 කියන්නේ මෙන්න මේ 39.48ට අනුරූප නියත අගයට දෙන නම තමයි tan 39.48. ඒකේ අගය 0.831 හරි. ඒක 12න් වැඩි කරාම BD එනවා. මේක 12 වරක් කියලා වැඩි කරපන් ගුණ කරාම මේක එනවා. ආසන්න පූර්ණ සංඛ්‍යාව නිසා 10ක් එනවා. තේරුණා නේද උඹලට කියන්නේ? පැහැදිලි කතන්දරේ හරි. එතකොට එච්චරයි. BD හරි. BD කියන්නේ මේ කොටස හරි. දැන් ගානේ අහනවා මෙන්න මෙතන දකින්න කෝණය. ගස පාමුල සීහි වාඩි වී සිටිනෙකුට BU පිළිහුඩුවා පෙනෙන දකින්න ආරෝහණ කෝණය. මේ මට්ටමින් ඉහළට කෝණය θීටා.
සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ ලීසින් හොයාගන්න පුළුවන් මේ තේරෙන කතාව. තේරුණා නේද? හරි. කවුද BD කියන්නේ? දැන් මේ හිවයකෝ BD බෙදීම CD එකෙන් tan θ 10 බෙදීම 26 5 බෙදීම 13යි මේක බෙදපන් 0.3යි 8යි 4යි මේකට ලඝු ඕනේ නිකම් බෙදලා දාපන් නැත්තම් මෙහෙම ගත්තත් හරි මේ 5 13 බෙදපන් බිඳුවයි බිඳුවක් ගන්න 0.3 තියන්න ඕනේ තේන කතන්දරේ හරි මේක 3යි 39 අරන් බෙදලා ගනින් මේ හොනේ එන්න ඕනේ මෙන්න දශම ගන්න 3යි 8යි 4යි 6ක් එනවා tan පොතාසේ මේක බලපන් ඒ කියන්නේ 21යි කලා දෙකක් එන්නේ ආසන්නව 21ක් එළුවන් හරි ඒ නිසා ආරෝහ මොකද මේකේ ඔක්කොම ආරෝහ මේ ආසන්නවන ගියේ ආරෝහණ කෝණේ අංශක 21ක් විතර තමයි දකින්න තේරුණානේ කතාව හරි ඉතින් එච්චරයි ගාන ඕක තමයි කතාව ඒ ගණන් ටික හරි ඒතර ඒක හරි කැස්සක් එන්න හරි එතකොට අපි ඔන්න අපි ඇත්තට මේ වැඩ ටික ඉවරයි එතකොට අදට මේ වැඩ ටික ඉවරයි ගණන් 15ක් හැදුවා 15 මම වර්ග පූර්ණයෙන් ගානක් මට මේකට දාන්න ඇත්තටම අමතකත් වුණා කියන්නේ ගණන් ආගාන කරන් තිබ්බා ඒක ඊළඟට නම් වැටලා දිනවා. අපි කරපු පාඩම් ටිකෙන් නැවතත් මේ වගේම පේපර් එකක් සෙට් කරන්න මම අද කවද වුණත් මම ඉක්මනට ටෙලිග්‍රෑම් මෙසේජ් එකක් දාන්නම්. ඒතර උඹලට තියෙන ඒකත් සෙට් වෙලා ඒකත් කරලා මේ ටික කරලා යන සුපුරුදු වැඩ ටික හොඳ පිළිවෙලට කරගෙන යන්න වෙනවා. කොහොමත් විෂයන් ටික ඔක්කොගෙම කරන්න වෙනවනේ. සෙට් වෙන්නේ එහෙමනේ. එතකොට අවශ්‍ය මොන හරි තිබ්බොත් ඔය මගෙත් ඕන මොන හරි මැදින් ගානක් බලලා අන්තිම අඩුම ගානේ මේ වෙනකොට නොකර තිබ්බොත් මගේ වීඩියෝස් වලම තියෙන හෝ කොහෙන් හරි හොයාගෙන අන්තිම අවුරුදු 3 විතර හදහදීම් කරා නම් හරි අන්තිම බැරිම නම් වැඩ හොඳටම නම් හිර වෙලා තියෙන්නේ අවුරුදු 2ක් හරි හදපන් ඒක තමයි කරන්න ඕනේ 3ක් කියලා එම් කරගෙන විශේෂයෙන් කරා නම් ඇති දැනට ඇති මේ මොහොතට ඇති විභාගේ කටරම ආපු නිසා එතකොට තව ඉස්සරහ තව පේපරින් හම්බ වෙනකොට මම හිතන්නේ දිව්‍ය ඉස්සරහයි කියන්නම් එතකොට මම ඔබට ටෙලිග්‍රෑම් මෙසේජ් එකක් කොහොමද දානවා මේ මම වෙනම විභාග ළඟලා එකක් දාන්නම් එතකොට මේ 0.71යි 486යි 70යි 44 මේකට රෑ 8න් පස්සේ ගත්තොත් මම අනිවාර්යෙන් ආන්සර් කරන මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මම අර කී වෙනිට ප්‍රශ්න වගේ තිබිලා ඒවට උත්තර දෙන්නම් ගොඩාක් ප්‍රශ්න නම් අහන්නත් එපා ඉතින් ගානට වඩා මේ වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්න කියන්නේ මේ විභාග ප්‍රශ්න වල තිබුණ හරි ලොකු ගැටලුවක් આવොත් මේ ගැටලුව අර්ථවත් වුණොත් මම උත්තරයක් දීලා එවන්නම් නැත්නම් වැඩත් එක්ක ටිකක් එකක් අමාරුයි. එතකොට කොහොමද සාරාංශය විශේෂ ප්‍රශ්න දෙකට උත්තර දෙන එක හා වෙන ඕන දෙයක් තමන්ගේ වැඩේ දැන් කරා නම් හරි. ප්‍රශ්න ගොඩක තියෙන්නේ. රට හෙට මෙහෙට තව පැයකින් මොනවා වේද විනාඩි 5කින් මොනවා වේද කියන බැරි සයිස් වගේ යන්නේ. ඒ මොනවා වුණත් විභාගෙත් උඹලගේ තියෙනවා තව ටික දවසකින් මොන කොහේ හරි තැනකදී. ඔක මොන කොහොම හරි තැනකදී රට බිමටම වැටලා බිම හරි බඩ ගාගෙන එක තැනක යනවා. එක තැනක යනවා. ඒකාකාරීව යනවා. ඒ යන්නේ කොතනද කියන එක අපිට කියන්න බෑ. තිබුණේ මෙන්න මෙහෙ රටේ දැන් ඒක මෙහෙම යන්න තිබ්බ රට දැන් මෙහෙම වැටලා මේක දිගී හරි ඔක ඉතින් පොළොව අස්සෙම යන්නේ නැති පොළොව අස්සටම ගිහින් හරි ඊට පස්සේ ඒක දිගී හරි ඔහොමම යනවා. ඉතින් වැඩේ තියෙන්නේ මෙහෙම යද්දි අපිට ඊළඟ මොනවත් කරගන්න බැරි වෙයි අපි ඉගෙනගෙන තිබ්බේ නැත්තම්. අයි කතා දෙකක් නෑ ඊට බොහොම ඉක්මනට ඒ ටික නිදහසේ කරගන්න වෙනවා. මේක කරනෝ ලස්සනට රයිට් හෝම් ගියා ඇද්දලා අරපන් එක සැරේම ඒ ලෙවල් වලට දුන්න ගම දෙක අවුරුදු දෙකමාරයි වැඩේ ගොඩ මුළු ජීවිතේම ගොඩ ඉතින් ඕක කරගන්නම වෙනවා. හරි. එතකොට ඇති හොඳටම මම තව මේකෙන් ගණන්ට දාන්න මීට වෙනස් ගණන් දාන්න. වෙනස් ගණන් කිව්වේ මේ රටාවට කියන්නේ රටාව වෙනස්නේ. ඒ වෙනස් කරලා දාලා ඒ ගණන් ටික දාන්නම්. හරි. එතකොට අපි මේක 26 වෙනි වීඩියෝ එකට වැටෙන්නේ. ඒක වැඩන්නේ අපිට මේක යමු. හරි. එහෙනම් හම්බෙමු මේ ඊළඟ කීයේදී ඉතින් ඉවරයි. ටික මේ අවුරුද්දට ලොකු වැඩක් ලොකුම වැඩක්. ඒක ලොකු හොඳ සේවයක් කරන විදිය හොඳ ලොකු වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. ඒක මම එදාට කියන්නම්. අද එච්චර මම කියන්න ගියෙත් නෑ ඒක. එතකොට එහෙනම් කරමු සතුටෙන් වැඩ කරපන් කියන අනවශ්‍ය කලබලයක් නැතුව නිදහසේ වැඩ කරන්න හරි. කොහොම කිව්වත් නිදහසේ වැඩ කරන බොරුවට මේ පැයක් දෙකක් නිදියාගෙන එහෙම කරන්න බෑ. සාමාන්‍ය නිදා ගන්නත් ඕන. පැය 5මාරයි නිදා ගන්නම ඕනේ. ඒ ගත්තා ඉතුරු හැම වෙලාවෙම වැඩ කර එක දිගට. ඒක එක දිගට කියන එකක් තේරෙනවනේ. වැඩ කරලා එහෙම කරොත් හරි විභාග ලියන්නේ එහෙමයි. ඉතින් නැතු පැයක් නිදාගෙන මෙහෙම සති ගිහලා විභාගෙදි තමයි තුපි නිදියාගෙන ඉන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම හරි එච්චරයි. එහෙනම් අපි ඊළඟ මේකෙදි හම්බෙමු. එතකොට ටෙලිග්‍රෑම් ගෲප් එකේ කවුරු සෙට් වෙච්ච නැති කියනවා අනිවාර්යෙන් උට ඒක සෙට් වෙන්න ඕන. නැත්නම් පේපර් එක මේ ගන්න හා මේ අනිත් විස්තර මොනවත් හම්බෙන්නේ නැහැ. ඒක ගන්න ටෙලිග්‍රෑම් ලින්ක් එක මේකේ ඇති තියෙනවා. ඒකට සෙට් ගෲප් එකට සෙට් වෙනවා නම් හරි. එච්චරයි. හරි. එහෙනම් සතුටෙන් වැඩ කරපළා මේ කිසිම බාහිර ප්‍රශ්නයක් මේ වෙලාව ගන්න නැතුව තමන්ගේ වැඩේ කරන්න හිතාගෙන කරා නම් හරි. ඒක තමයි හරි. අපි හම්බෙමු වෙන හරි.